අයිබෝන් අප සූදානම් වෙන්නේ අද දවසේදී ජාතික රූපවාහිනිය තුල රාජ්‍ය මාධ්‍ය තුල තවත් සුවිශේෂී මාධ්‍ය මෙහෙවරක් සිදු කරන්නට. ජාතික රූපවාහිනිය අප පසුගිය දින කිහිපය පුරාම අප පැවැත් වූ සෑම දේශපාලනික සංවාදයක් තුලම අප අපේක්ෂා කරන්නේ මේ රටේ ජනතාවට සැබෑ පින්තූරය කුමක්ද කියන දේ ජනගත කරන්නටයි. ඒ නිසා රාජ්‍ය මාධ්‍ය සාමාන්‍යයෙන් පවතින ආණ්ඩුව වෙනුවෙන් කියන ක්‍රියාපටිපාටියෙන් පරිබාහිරව මධ්‍යස්ථ කතාබහක් ඇති කරගත යුතුය. මාධ්‍ය සම්ප්‍රදාය ඇතුළත අප ගමන් කළ යුත්තේ ජනතාවගේ මාධ්‍ය හරහා විදියට අද දවසේදී අප සූදානම් මේ කරට කර දේශපාලන සංවාදය හරහා පක්ෂ විපක්ෂ සියලුම පාර්ශවීන් කැඳවාගෙන විත් මේ සටන දියත් කරන්නට. සංවාදශීලී වටයක් අප දියත් කරන්නේ ඒ අනුව පවතින කාරණා විශේෂයෙන් මේ වන විට COVID-19 වලක්වා ගැනීම සඳහා රජයගත් ක්‍රියාමාර්ග පිළිබඳ පක්ෂ විපක්ෂ මතවාද ගොඩ නැගෙනවා. අපි රට වැහුවේ පරක් වෙලාද? නෑ, අපි හැමෝටම කලින් මේ දේවල් ක්‍රියාත්මක වුණා. මේ වගේ කතා බොහොමයක් විපක්ෂ වැහුණා. ඒත් එක්ක මාණ්ඩු පක්ෂය පැත්තෙන් කියවෙච්ච කාරණේ තමයි නෑ, පළවෙනි රෝගියා වාර්තා වෙනකොටත් අපි ජනාධිපති කාර්යසාධන බලකායක් පිහිටුවලා අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ල ගත්තා. අනිකුත් රාජ්‍යයන්ට වැඩිය අපේ ක්‍රමවේදය වෙනස්. ඒ නිසා පාලනය හොඳ හැටිම කරපු රට බවට අපි පත් වෙනවා. මේ නිසා ඒ පැත්තෙන් කතා කරන ආණ්ඩුව කෙසේ හෝ දැන් අපට තිබෙන්නේ සැබෑ පින්තූරය කුමක්ද කියන දේ වාද විවාද හරහා ජනගත කිරීමයි. ඒත් එක්කම මේ වෙලාවේ පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා එක්තරා පාර්ශවයකින් කියනවා. ජනාධිපතිතුමාට මූල්‍ය පාලන බලය හිමි වෙනවාද කියන කාරණය පිළිබඳ තව පැත්තකින් කතා කරනවා. හැබැයි මේ වෙලාවේ මැතිවරණයක් පැවැත්විය යුතුද කියන දේ එක පැත්තකින් කියවෙද්දී ආණ්ඩු පක්ෂයේ පැත්තෙන් කියවෙන කාරණේ තමයි නෑ, මේ වෙලාවේ ශක්තිමත් විදිහට වැඩේ දියත් කරන්නට ක්‍රියාවලිය දියත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම සහයෝගය ලබා දිය යුතුයි. අවශ්‍ය නැහැ පාර්ලිමේන්තුව මේ ප්‍රතික්ෂේප වුණු තැනක්. මේ ආකාරයෙන් දෙපැත්තට කියවෙන කතා බොහොමයක් තියෙනවා. ඒ නිසා එක පැත්තක් නෙවෙයි දෙපැත්තම ගෙනවිත් මේ පිළිබඳ වාද විවාද කරන්නට අප සූදානම්. අද කරට කර දේශපාලන සංවාදය වෙනුවෙන් අප බොහොම ගෞරවයෙන් ආරාධනා කරා නීතිඥවරුන් දෙපළකට මේ සංවාදය වෙනුවෙන්. ඒ අනුව පිවිතුරු හෙළවුරුමේ නියෝජනය කරමින්ද ඒ වගේම සමගි ජනබලවේගයේ නියෝජනය කරමින්ද අද දවසේ සංවාදය ආරම්භ කරන්නට අප සූදානම්. බොහොම ගෞරවයෙන් යුතුව අපි ආරාධනා කළා පිවිතුරු හෙළවුරුමේ වෙනුවෙන් පිවිතුරු හෙළවුරුමේ නායක ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නීතිඥ ගම්මන් පිළ මැතිතුමනි ආයුබෝවන්. ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. ඒ වගේම සමගි ජන බලවේගය වෙනුවෙන් එහි නියෝජ්‍ය මහලේකම් නීතිඥ සුජීව සෙන්සිංහ මැතිතුමනි ආයුබෝවන්. ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේ සංවාදය වෙනුවෙන්. කතාබහ පටන් ගන්නේ අපි සුජීව සෙන්සිංහ මැතිතුමනි ඔබතුමන්ගෙන්. මේ වෙද්දී අපි කෙටියෙන්ම මුල් වටේ ගියොත් කොරෝනා පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුවගත ක්‍රියාපිළිවෙත පිළිබඳ අද ඔබ මාධ්‍ය හමුවකුත් පවත්වලා තිබුණා. ඒදීත් විවිධ කාරණා කියුණා. මේ ටෙස්ටිං පැත්ත හෝ වේවා විවිධ කාරණා පිළිබඳ. ඔබලා සතුටු නැද්ද මේ ආණ්ඩුව ගෙනියපු වැඩපිළිවෙල පිළිබඳ? මම හිතන්නේ අපිට 100%ක් සතුටුයි කියන්න මම හිතන්නේ කිසිම රටකට කියන්න හැකියාවක් නැහැ. ඊටමත් භයානක උදුරක් සෑම රටකටම. හැබැයි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාවට ඒ වගේම සෞඛ්‍ය අංශවලට ඒ වගේම රාජ්‍ය සේවකයන්ට ඔබතුමාලා සියලු දෙනාටම මාධ්‍යවලට මේකට දායාද ඒ වගේම සහයෝගය ලබා දුන්නු සියලු දෙනාට අපගේ ස්තුතිය පක්ෂයක් වශයෙන් රටක් වශයෙන් පුරවැසියන් වශයෙන් මේ අවස්ථාවේදී හිස නමලා පිරිනමනවා. ඒ වගේම මම හිතන්නේ මෙතෙක් වෙනකන් අපි ඇත්තටම ආණ්ඩුවට විවේචන ඉදිරිපත් කරන්න ආණ්ඩුවට අපහසුතාවයට පත් කරන්න කිසිම ආකාරයකින් අපි කටයුතු කරේ නැහැ. පක්ෂයක් වශයෙන් පක්ෂයේ නායකතුමා ඇතුළු අපේ කණ්ඩායම සෑම අවස්ථාවක ඒක නීත්‍යානුකූල නොවන වේවා ඒක පුළුවන් තරම් උපරිම සහයෝගය ජනාධිපතිවරයාට ආණ්ඩුවටත් ඒ අංශවලටත් ලබා දෙන්න තමයි අපේ මූලික අපේ සැලසුම උනේ. ඉතින් හැබැයි අද මම හිතන්නේ දින ගාණක් ගත වෙද්දී අපිට යම් යම් විවේචන කරන්න සිදු වෙනවා රටේ හොඳ දෙයක් රටට ලබා දීම සඳහා. ඉතින් විශේෂයෙන්ම අපි ගත්තොත් මුලින් ඉඳන් ගත්තොත් අපි කලින් විවේචන වලට කිසිසේත්ම සම්බන්ධ වුණේ නැහැ. හැබැයි රටවැසී මේ ලොක්ඩවුන් කියන ওই සංකල්පය විශේෂයෙන්ම අපේ රටවල තියෙන හදිසි නීතිය තියෙන ඇඳරි නීතිය දාන්න පුළුවන් රටවල් බොහොමයක් නැහැ ලෝකේ. ඒ රටවල් අල්පයක් තියෙන්නේ. ඒ රටවල මේක සමනය කරගන්න පුළුවන් යම් ක්‍රමවේදයක් ඇති වෙලා තිබුණා. අපිට ඇත්තටම මේක අපි කියනකොට ජනාධිපතිතුමා මම හිතන්නේ උදේකමන් පිළ මැතිතුමත් මම දැක්ක වැඩසටහනක අපේ 100% අපේ සාර්ථකත්වය කියලා ඕවර් කොන්ෆිඩන්ස් කියලා ඒක මම හිතන්නේ වැඩියෙන් තමන් ඒ සම්බන්ධයෙන් සතුටුනා වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ එතුමාලට ඒ අයිතියක් තිබ්බා. හැබැයි කෙසේ වෙතත් අපි කිව්වේ මේක ලිහිල්වට ගන්න එපා. ගොඩක් වෙලාවට මමත් වෛද්‍යවරුන්ට කතා කරද්දී මගේ යාළුවන්ට ඒගොල්ලන් කිව්වේ අපේ තියෙන උෂ්ණත්වය අනුව ලංකාවට මේක කිසිම ආකාරයකින් මේක අපිට හිරිහැරයක් වෙන්නේ නැහැ කියන අදහස් තමයි මගේ මිත්‍රයන් පවා විශේෂඥ වෛද්‍යවරු පවා ලංකාවට මේක උෂ්ණත්වයේ හින්දා මේක 27 26 මැරෙනවා.
ඒ හින්දා ලංකාවට මේක ලොකු ප්‍රශ්නයක් නොවන බවට තමයි අපිට සඳහන් වුණේ. හැබැයි අපි දැක්කා මේක ඊට වැඩිය බරපතලයි කියන එක අපිට පෙවුණා. ඉතින් අපි ඒ අවස්ථාවේදී ලොක්ඩවුන් එකට මීට කලින් දින 10කට විතර කලින් ජනාධිපතිතුමා මම හිතන්නේ 28 දිනක් තියෙද්දි මම මොකටද රට වහන්නේ කියන ප්‍රශ්නෙත් ඇහුවා. ඉතින් ඒ ඊට කලින් ඇත්තට අපිට පුළුවන් වුණා නම් මේක අපිට 100කින් ඊට අඩු ප්‍රමාණයකින් මේක සමනය කරගන්න තිබ්බා. ඔබතුමන්ලගේ පාලනයක් තිබ්බනම් ඔබතුමන්ලා ඒ තීරණය ගන්නවද ඒ කාලවකවානුවේ? අපි හිටියනම් අනිවාර්යයෙන් මේ තීන්දුව ගන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමත් ওই කාරණේම පාර්ලිමේන්තුවේ සඳහන් කරා. අනිවාර්යයෙන්ම ගන්නවා. අපි එයාපෝට් එක වහනවා. ඒ වගේම පාසල් වහද්දිත් මම ඒකට සහයෝගය ලැබලා දුන්නා. සමහර දේශපාලඥයෝ කිව්වා මේක වැහුවක් කල් වැඩි කියලා. හැබැයි අවස්ථාවේදී මුලින් ඉඳන් බලන්න මගේ අපේ රෙකෝඩ් එක අරන් බලන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමත් මමත් අපේ කණ්ඩායමේ බොහෝ දෙනා 98ක් 99ක් වගේ ප්‍රමාණයක් කිව්වේ මේ කලින්ම වහන්න ඕන ලොක්ඩවුන් එකට යන්න ඕන කියලා. ඉතින් අපි මං හිතන්නේ මම වැඩසටහන් කීපයකටම සම්බන්ධ වුණා වෙන ආයතනවල. එහිදීත් මම කිව්වේ අනිවාර්යයෙන්ම ලොක්ඩවුන් එකට අපි යන්න ඕන කියලා. පොඩ්ඩක් ප්‍රමාද වුණා වැඩි. ඒ වගේම විශේෂයෙන්ම ඒ ආපු පිරිසත් පරීක්ෂාවට ලක් වුණා. මං හිතන්නේ ඒකත් ඒවෙත් අඩුපාඩු ඇති වුණා. හැබැයි ඔබතුමාලා මේ කතාව කියනකොට ආණ්ඩු පක්ෂ පැත්තෙන් ඔබතුමාලාට කියන්නේ 30 40 වතාවක් කියලා පාස්කු ප්‍රහාරය ඔබතුමාලාට වළක්ව ගන්න බැරි වුණා. ඉතින් එහෙම තියෙද්දි මේ තැනදී ඔබතුමාලා මේක කරයිද? 30 40 වතාවක් කිව්වා කියලා කොහෙවත් නෑ. ඔබතුමා බැලුවොත් ඒ කොමිෂන් වාර්තාවේ ඉන්ටෙලිජන්ස් ඔෆිසර්ස්ලා 7000ක් ඉන්නවා ලංකාවේ. 7000ක්ම ඒ සම්බන්ධයෙන් හරියට දැනුමත්කමක් තිබ්බේ නැහැ. ඒ ආපු පණිවිඩය මම දැක්ක සමහරලාට පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගමන්පිල මැතිතුමත් මම හිතන්නේ සාක්ෂිදාරයි. අපිට කිසි ආකාරයකින් දැනුවත් වීමක් ඒකේ වුණේ නැහැ. මට පෞද්ගලික හරි කිසිම ආකාරයකින් අපි දැනුවත් වුණේ නැහැ. අපිට මේ සිද්ධිය වෙනකොට තමයි පෝස්ට්මෝර්ටම් එක ලේසි. එතකොට ඇමරිකාවෙත් ට්වින් ටවර්ස් වලට ගහනකොට කලින් FBI එකට යම් මේ වගේ ඔත්තුවක් ලැබිලා තිබුණා. හැබැයි ඒක කවුරුවත් හිතුව නැති ආකාරයෙන්. හැබැයි ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදී ක්‍රියා කළපු ආකාරය සම්බන්ධයෙන් ගොඩක් දුර්වලතා අපිත් දකිනවා. ඒ අවස්ථාවේදී ආරක්ෂක කමිටුව කැඳෙව්වේ නැහැ. ඒ කැඳෙව්වා නම් අවම කරගන්න යම් සූදානමක් වෙන්න තිබුණා කියන එකත් අපි පිළිගන්නවා. ඉතින් හැබැයි මේක රටවල් මේ අපේ රට විතරක් නෙමෙයි හැම රටේම පෝස්ට්මෝර්ටම් එකක් කරන්න පුළුවන්. ඉන්දියාවේ බෝට්ටු වලින් ඇවිල්ලා දවස් 3ක් ගහලා ගියා. ඉතින් මේ ආකාරයෙන් ලෝකේ හැම රටකටම මේ ප්‍රහාරය එල්ල වුණා. හැබැයි මේ විශේෂයෙන් මේ කොරෝනා වෛරසය ආසියාවේ රටවල් සමනය කරගත් ආකාරය අපි හා සමානම පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය මේ ආදී රටවල් ඒ ආකාරයෙන් මේ සමානම ආකාරයෙන් ඉන්දියාවේ ජනගහනය ගත්තොත් අපි වගේම අපිටත් වැඩිය හොඳයි කියලා කියන්න පුළුවන් ඒ තත්ත්වය. මොකද ඊටමත් පොඩි තැන්වල විශාල ජනතාවක් රැස් වෙලා ඉන්න රටක් ඉන්දියාව කියන්නේ. ඉන්දියාවට හරිම අමාරුයි මේ කාරණය සමනය කරගන්න. කෙසේ වෙතත් දැන් තියෙන තත්ත්වය අනුව මම විවේචන ඉවර කරනවා. එතනින් අර කලින් කරන්න ඕනේ හින්දා ඒක කරා මිසක් එතනින් එහාට අපි ආණ්ඩුවට උපරිම සහයෝගය දෙනවා නීත්‍යානුකූල නොවුනත් මුදල් පාස් කර ගැනීම මේ සම්බන්ධනුත් අපි මේ වෙනතෙක් අපි කිසිම දෙයක් චෝදනාවක් නගලා නැහැ ආණ්ඩුවට. හැබැයි මේ අවස්ථාවේදී දත්ත ඒ වගේම විශේෂයෙන්ම රුසියාවේ ප්‍රශ්නයක් ඇති වුණා. මේ දත්ත වාර්තා කිරීම සම්බන්ධයෙන් දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් මේ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් සහ මේ සම්බන්ධයෙන් 1000කට ආසන ප්‍රමාණයක් වාර්තාගත වුණාට මගේ තියෙන දැනුම සහ අපිට විශේෂයෙන්ම GMO ඒ වගේ අනිකුත් වෛද්‍යවරුන්ගේ දැනුම අනුව තව 1000ක් 2000ක් 3000ක් වගේ ප්‍රමාණයක් පිට ඉන්න පුළුවන්. මොකද මේ නාවික හමුදාවේ හැදුණු බටේ වුණොත් දන්නේ නැහැ හැදුණා කියලා. ගොඩක් ලංකාවේ මේ අපේ දේශගුණයත් එක්ක කොරෝනා වෛරසය ආසාදනය වුණු පුද්ගලයන්ට මේක දැනෙන්නේ නැහැ. අපේ තියෙන ප්‍රතිචක්තිකරණය, අපේ තියෙන උෂ්ණත්වය යම් මොකක් හරි ක්‍රමවේදයකට මේක දැනෙන්නේ. ඉතින් නොදැනි විශාල ප්‍රමාණයක් සමාජගත වෙලා ඉන්න පුළුවන්. ඉතින් මෙතනින් ඉස්සරහට දැන් මේක මේ දේශපාලනය කරන්න මේක අතෑරියොත් මේක සැහැල්ලුවට ගත්තොත් එහෙම වුණොත් එහෙම මේක අපිට පාලනය කරගන්න බැරි උදුරක් බවට පත් වෙන්නත් පුළුවන්. ඉතින් එහිදී විශේෂයෙන්ම ආර්ථිකය සම්බන්ධනොත් ගොඩක් තීන්දුව తీරන ගන්න වෙනවා. ආණ්ඩුවට පඩි ගෙවා ගන්නවත් ආදායමක් නැහැ. ඒකත් අපිට තේරෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් සැලසුමක් තියෙනවද, කළමනාකරණයක් තියෙනවද? මම හිතන්නේ අලුත් ආර්ථික ප්‍රතිපත්ති හදාන්න අවුරුදු 25කට පස්සේ එකම ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ, චන්ද්‍රිකා කුමාරතුංගේ, සිරිසේන මහත්තයා ඔක්කොම එකම පාර්ශවයේ කට්ටිය අය අවුරුදු 25කට 26කට පස්සේ ආය බලනවාද අලුත් ආර්ථික ක්‍රමයක් කියලා මම දකිනවා යම් සාකච්ඡා ඇති වෙනවා. එහෙම නෙමෙයි. ඊට වැඩිය මේකේ පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා ලෝකේ සමාජවාදය සම්බන්ධයෙන්. මම හිතන්නේ ගොඩක් වෙලාවට බර වුණු පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකෙන් වෙන් වෙලා විවෘත ආර්ථිකය සම්බන්ධයෙන් වෙනත් මතයක් දරලා එක්සත් ජාතික පක්ෂයේ මතයට මහා සමාන මතයක් දරලා දැන් ලෝකයෙන් පිළිගත් ඉන්දියාව, චීනය මේ සියලු රටවල් පිළිගත් ක්‍රමවේද ඇවිල්ලා තියෙනවා. ඒ ක්‍රමවේදයට කලින් ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා. ඔව්. ඔබතුමාලා අනුගමනය කරපු ක්‍රමවේදයේ වරදක් තිබ්බ නිසාද 100%කට 2කට විතර ආර්ථික වර්ධනයගේ පහළට බැස්සේ අපේ රටේ? නෑ 100% 2.5ක් වාර්තා වුණා. ඒ වාර්තාවන විශේෂයෙන්ම දවස් 50 ගානක ඇති වුණු ව්‍යසනය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යසනය පාර්ලිමේන්තුවේ ඇති වුණු තත්ත්වය, ඒ වගේම සහරාන්ගේ ප්‍රහාරය නැත්නම් 4.2 ආර්ථික වර්ධන වේගයක් මේවා කරලා තිබ්බා මහා බැංකුවෙන්.
අනිවාර්යයෙන්ම ලබා ගන්න තිබ්බා. අපේ අපනයන වැඩි වුණා. අපේ අපනයන ප්‍රතිපත්තියක් ඇති කරා ලක්ෂ 6000ක් අපිට තෑගි වශයෙන් ලැබිලා ලෝක ආර්ථික හවුලෙන් අපි ඒ වගේම ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හැදුවා. ඒ වගේම පඩි වැඩි කරා. මේ වගේ විශාල ප්‍රමාණයක් මට එකින් එකට කියන්න පුළුවන්. අපි කරපු දේවල් කුණු ප්‍රශ්නේ විසඳෙව්වා, සයිටම් ප්‍රශ්නේ විසඳෙව්වා. ඒ වගේ පෝෂණ මල්ලක් දුන්නා, නිල ඇඳුම් දුන්නා, මේ සියල්ල දුන්නා. මේ සියල්ල දුන්නට සහරාන් ප්‍රහාරය පුතුමා මට hinaයම කියන්න පුළුවන් පුතුමා ඊළඟ ප්‍රශ්නේ. සහරාන්ගේ ප්‍රහාරයෙන් ඒ සියල්ල ජනතාවට අමතක වෙලා ඒ ඔබතුමා කිව්ව ආකාරයටම අපිට ඒ චෝදනාවට ලක් වෙන්න සිදු වුණා. ඉතින් ඒ වෙලාවේ අපිට කරන්න දෙයක් නැහැ. දේශපාලන වශයෙන් අපි ඒකට සදිත් මහත්තයා යම් ප්‍රමාණයක ඉදිරියෙන් හිටියේ. හැබැයි ප්‍රහාරයට පස්සේ අපිට දේශපාලන වශයෙන් ඒ වෙලාවේ නැගිටින්න ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි ඊට අමතරව කරපු කළමනාකරණය සහ ආර්ථිකය වගේම දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ශක්තිමත් කරන්න කරපු දේ අවුරුදු 3-4 ඇතුළත විශාල කාර්යභාරයක් ඉටු කරා. හැබැයි ජනාධිපතිතුමා සහ අගමැතිවරයා සාමූහික වැඩ කරා නම් මීට වැඩි අපිට ඉලක්කයක් කරා යන්න තිබ්බා. විශේෂයෙන් මේ වගේම වියලි කාලගුණයත් අපිට බලපෑවා. මේ තුන අපිට බලපාපින් දැන් මෙතුමන්ලගෙත් මම දැක්කා 104ක වගේ ආර්ථික වර්ධන වේගයක් සැලසුම් කරලා තියෙනවා. හැබැයි ඍණ මට්ටමට මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම වාර්තා එක අවුරුද්දක් නෙවෙයි අවුරුදු 2-3ක් ඍණ මට්ටමේ වාර්තා වෙන්න පුළුවන්. මේ දෙවනි වතාවට 2001 චන්දිකා කුමාරතුංග මැතිණියගේ කාලේ ඍණ 1.5කට වාර්තා වුණා. ඊට පස්සේ පළවෙනි වතාවට තමයි මේ ඍණ අගයක් වාර්තා වෙන වර්ෂය බවට පත් වෙන්නේ. ඉතින් මෙහිදී අපේ ආදායම බිලියන අපේ වියදම බිලියන 2900ක් වගේ ප්‍රමාණයක්, අපේ ආදායම බිලියන 1900ක වගේ ප්‍රමාණයක් 1000ක වෙනසක් එනවා. මෙවර අපිට බිලියන 18ත් පල්ලෙහාට එන්න පුළුවන් කියන තත්ත්වය තමයි අපේ ආදායම තත්ත්වය මට්ටමින් අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ. මම කතා කරා මේ අපනයනකරුවන්ට මම මේක හිටපු හින්දා ඔබතුමා කිව්ව හින්දාම 40කට ආසන්න ප්‍රමාණයකට පළවෙනි අපනයනකරුවන්ට මම කතා කරලා ඇහුවාම කිව්වේ ඔවුන්ට නැවත අපනයනය කරගන්න හැකියාවක් නැහැ, නිෂ්පාදන කරගන්න හැකියාවක් නැහැ, ශ්‍රමිකයන් ගෙන්න ගන්න හැකියාවක් නැහැ. මෙන්න මේ දේ සම්බන්ධයෙන් කොරෝනා පාලනය කරන ගමන්ම ඒ කරලා දේශපාලනය කරන්න ගියොත් මේක අමතක කරලා ඡන්ද තියන්න ඡන්දය මේ ගහලා ගන්න ගියොත් එහෙම මේ කොරෝනා ASCII එහෙම කරන්න ගියොත් මේ රට විශාල විනාශයකට ජනතාව විශාල කවුද ජනතාව ඊළඟ මම දැක්කා විදුර වික්‍රමනායක මැතිතුමාගේ මග ළඟ තියෙනවා මෙතුමන්ලගේ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් මම හිතන්නේ එතුමා ප්‍රකාශ කරනවා කවුද ජනතාව ඉල්ලන්නේ ඡන්දයක් කියලා. ඉතින් අපිට ඡන්දයකට බය නැහැ. ඡන්දේ හෙට වුණත් තියන්න කොරෝනා සමනය කරලා අපිට වපසාරිය හදනවා නිදහසේ අපිට මැතිවරණ කටයුතු කරන්න අපි හෙට වුණත් ඡන්දයකට බය නැහැ. හැබැයි අපිට මැතිවරණයේ පාර්ලිමේන්තුව නෙමෙයි අපේ පළවෙනි අවස්ථාව. අපේ පළවෙනි අවස්ථාව මම කැප කරන්න උනත් කැමති මගේ පාර්ලිමේන්තු ගමන. ජනතාව බේර ගන්න පුළුවන් නම් අපිට මේ කොරෝනා උවදර අපිට ඒකෙන් සමනය කරලා ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් නම් අපි මේ කැපකිරීම උනත් කරන්න සූදානම්. ඔබ නම් මං හිතන්නේ ඉන්නේ පැරණි පාර්ලිමේන්තුව රැස් නොකළ යුතුයි කියන මතේ. මම කියන්නේ මේ ජනතාවට ඕනේ නැත්නම් අපිට ඕනේ නැහැ. ජනාධිපතිතුමාට ඕනේ නම් ඕනේ නැත්නම් අපිට ඕනේ නැහැ කියලා මං කියන්නේ. අපිට ඕනේ නැහැ. හැබැයි ජනාධිපතිතුමාට අවශ්‍ය නම් මුදල් සම්මත කරගෙන මම පෙන්නන්නම්. ඒවා නීති විරෝධී ලෙස බොහෝ මුදල් මේ අවස්ථාවේදී පරිහරණය වන්නේ. ඉතින් ඒක රටට විශාල වශයෙන් අපේ ණය මට්ටම මම පෙන්නන්නම් අපේ ඉන්නේ ඉතාමත් පල්ලෙහා මට්ටමක රටේ ආර්ථික මට්ටම සහ අපේ ණය ගෙවීමේ හැකියාව මට්ටම ලෝකයේ තියෙන අන්තිම රටවල් 5-6ට අපි වැටලා ඉන්නේ. වෙනිසුවෙලාවෙන් 4ක් උඩින් අපි ඉන්නේ. ඉතින් ඒක විශාල අවදානමක්. ඉතින් අර මං කිව්වා වගේ වියදම 2900 නම් බිලියන ආදායම බිලියන 1000කට අඩු නම් ඉතිරි අපි මේ පරතරය කොහොමද අපි සමනය කරගන්නේ? එතකොට කොහොමද අපි ණය ගන්නෙ? සාරාංශ කළා අවසාන වශයෙන් කොහොම කෙටි පිළිතුරක් දුන්නොත් ආණ්ඩුව මේ දවසක් අරන් ගියපු කොරෝනා මර්ධන ව්‍යාපෘතිය පිළිබඳව ඔබතුමාලා සතුටින්ද අසතුටින්ද ඉන්නේ? අසතුටුයි. හැබැයි ඒ කරපු අපි මේ කුහක වෙන්නේ නැහැ. කරපු කාර්යභාරය යම්කිසි හොඳ කාර්යභාරයක් කරා කියන එකත් අපි පිළිගන්නවා. අපි මේ කුහක වෙන්නේ දේශපාලන වශයෙන් ඒක ඉතාමත් සෞත්තුයි කියලා කියන තරමටම අපි පහතට වැටෙන්නේ නැහැ. යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කරා. ඒක යම් සාර්ථකත්වයක් තියෙනවා. හැබැයි ඊට වැඩිය සාර්ථක කරගන්න තිබ්බා. හරි කළමනාකරණයක්. ඒ වගේම කොරෝනා විතරක් නෙවෙයි ආර්ථිකය සම්බන්ධයෙන් කිසිම සැලසුමක් නැහැ. මුදල් පරිහරණය සම්බන්ධයෙන් කිසිම සැලසුමක් නැහැ. හමුදාව දාලා ඉන්ද්‍ර නීතිය දාලා ගෙවල් වල තියෙන එක නෙවෙයි සැලසුම් කරන්නේ කියලා කියන්නේ. ඉතින් ඒ කාරණය අපේ ආයතන කොහොමද ශක්තිමත්? අපේ ඉස්පිරිතාල ශක්තිමත්, අපේ හමුදාව ශක්තිමත් කොහොමත් මේ ආයතන වලට අණ දුන්නගම මේ ආයතන ක්‍රියාදාමයේ අපේ මේ සහරන්ගේ ප්‍රහාරයෙන් පස්සෙත් දින 7ක් ඇතුළත සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන ඒක සමනය කරා. ඉතින් අපේ අංශ ශක්තිමත්. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ කළමනාකරණය අපේ ශක්තිමත් කියලා. අපේ රටේ ඇති වුණු තත්ත්වය අනුව අපේ රාජ්‍ය සේවය සහ ඒ අංශවල ඇති වුණු දියුණුව අනුව අවුරුදු ගාණක් තුල ඒ ව්‍යුහය තුළ ඇති වුණ දියුණුව අනුව ඒ අංශ ක්‍රියාත්මක වෙන හොඳට. හැබැයි ඊට වැඩිය කළමනාකරණයක් විශේෂයෙන්ම දුප්පත් ජනතාවට කන්න බොන්න නැති අවස්ථාවක් තියෙනවා. අන්න ඒව සම්බන්ධයෙන් අපි විශාල විවේචනයක් තියෙනවා ආණ්ඩුවට ජනතාවගේ ආහාර ප්‍රශ්නය සහ එදිනෙදා ජීවිතය ගත කිරීමට නොහැකියාව සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. පළවෙනි වටේ අදහස් පළ කිරීම වෙනුවෙන් නීතිඥ උදය ගම්මන් පිළ මැතිතුමනි, දැන් මෙතනදී කියවුණු කාරණේ ගත්තොත් එහෙම අසතුටුදායක චිත්‍රයක් තියෙනවා ඇතම් සම්බන්ධයෙන් ක්‍රියාකාරීන් සම්බන්ධයෙන්. ඔබතුමන්ලගේ විශ්වාසයට ඔබතුමාත් කිව්වා මේ වෙන විටදී
අපි මේක පාලනය කරගන්න බොහෝ දුරට හැකියාව ලැබිලා තියෙනවා සහ සාර්ථක තැනක ඉන්නේ කියන කාරණේ. දැන් අසාර්ථකතා තිබුණාද කළමනාකරණය කරගන්න බැරි වෙච්ච තැන් තිබුණාද මේ කියපු විදිහට? නෑ. දැන් මෙහෙමනේ. එතුමාට කීත හැකි අසාර්ථකයි කියලා. මට කීත හැකි නෑ සාර්ථකයි කියලා. මම සාර්ථකයි කියනවා නෑ එතුමා අසාර්ථකයි කියනවා. අහන් ඉන්න මිනිස්සු කොහොම තීරණය කරන්නේ? මුන් දෙන්නේ නෑ කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද? ඒ නිසා තමයි ලෝකයේ සියලුම රාජ්‍යයන් පිළිගන්න දර්ශක සකස් කරලා තියෙන්නේ. ඒතර මගේ කියන්නේ ලෝකයෙන් පිළිගත්තු දර්ශක. පළවෙනි දේ තමයි ආණ්ඩුවක් රෝගයේ පැතිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝකයේ බලන දර්ශකය තමයි ජනගහනයෙන් මිලියනයකට රෝගීන් සංඛ්‍යාව කීයද කියන එක. ඒතර රට ලොකුද පොඩිද ඒක අදාළ වෙන්නේ නැහැ. එතකොට ලෝකයේ මේ වෙන විට සමස්ත ලෝකයේ ගත්තොත් ජනගහනයෙන් මිලියනයකට රෝගීන් ඉන්නවා 580ක්. ලංකාවේ 43යි. ඊළඟට බලන එක තමයි සෞඛ්‍ය සේවාව සහ ආණ්ඩුව කතරම් කාර්යක්ෂම එක පාලනය කරාද. ඒකදී බලනවා අනුපාත දර්ශක දෙකක් එකක් මරණ අනුපාතය. මරණ අනුපාතය කියන්නේ රෝගීන්ගෙන් කී දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ලෝකයේ 7%යි. ලංකාවේ 1%යි. 100කට වඩා අඩු මට්ටමක් පවත්වන්නේ ලෝකයේම රටවල් 14ක් විතරයි. විශිෂ්ටතම රට වියට්නාමය, චීනය, ජපානය, ඔය දකුණු කොරියාව ඔක්කොම අහලා බලන්න අපිට කිව්වා ලංකාව තමයි විශිෂ්ට රට කියලා. නෑ, වියට්නාමය තමයි විශිෂ්ටතම රට. මොකද ඔවුන්ගේ මරණ සංඛ්‍යාව බිඳුවයි. ඒ වගේම ඇතම වියට්නාමයේ කරපු ක්‍රමවේදය තමයි ලංකා ලෝකේ ක්‍රමවේද තුනක් තියෙනවා මේකට මුණ දුන්න. හර්ඩ් ඉමුනිටි කියලා ක්‍රමයක් තියෙනවා. ඊළඟට කවුද චීනය කරේ ප්‍රොටෙක්ටිව් මෙෂර්ස් කියන එක. ඒ කියන්නේ හැම වෙලේම අත හොදන එක, මූණු ආවරණය දාන් ඉන්න එක. ලංකාව ඊශ්‍රායලයේ අනුගමනය කරේ වියට්නාමයේ අනුගමනය කරපු දේ. කියන්නේ ඒක ඉංග්‍රීසියෙන් කියනවා අපි සිංහලෙන් කිව්වොත් රෝගියාට කියන්නේ පොටෙන්ෂල් පේෂන්. ඒ කියන්නේ රෝගී විය හැකි පුද්ගලයා වෙත රෝගයට කලින් හඹා යෑම. COVID-19 එනවා ඔබේ පස්සේ. හැබැයි ආණ්ඩුව COVID-19ට කලින් ඔබ ගාවට ඇවිල්ලා ඔබ නිරෝධාන මධ්‍යස්ථානයේ දාලා අන් අයගෙන් වෙන් කරලා තියලා ඔබට කොත්ත මල්ලි පොවලා අර නිරෝධාන මධ්‍යස්ථාන වල එළියට එන අය කියනවා හමුදාව කරන කාර්යභාරය ඔබ බලාගෙන ඔබ ලෙඩේ හැදෙන්න කලින් ලෙඩේට සූදානම් කරලා ප්‍රතිශක්තිය වැඩි කරලා ඔබ ලෙඩෙන් එළියට අරගෙන PCR පරීක්ෂණෙත් කරලා දින 21 හරි 14 ඉස්සර දැන් 21 විරුණාට පස්සේ ඔබ ගෙනියන එක. ඒ ක්‍රමය වියට්නාමයේ තමයි පටන් ගත්තේ. අති සාර්ථකයි. චීනය පාවිච්චි කරපු ප්‍රොටෙක්ටිව් මෙෂර්ස් කියන ක්‍රමය ඒකත් සාර්ථකයි, මෙතරම් සාර්ථක නැහැ. හැබැයි හර්ඩ් ඉමුනිටි කියන එක ඇමරිකාවේ වැරදුනා, ඉතාලියේ වැරදුනා, ස්පාඤ්ඤ, එංගලන්තේ එවම වැරදිලා ඒක දැන් අසාර්ථකයි කියන එක උණු පිළිගන්නවා. හැබැයි ඔබතුමාලා මේ ක්‍රමවේද පටන් ගන්න පරක්කු වුණා කියන චෝදනාව. මම ඉස්සලාම දැන් මේක මේ කාරණේට කියන්න මේ මොහොතේ ලංකාවේ සමාජ පැතිරීමක් සෝෂල් ස්ප්‍රෙඩ් කියන එක සිද්ධ වුණේම නැහැ. එතනට යන්න දුන්නේ නැත්නම් මේ ක්‍රමය නිසා. ඇයි අපි රෝගියා විතරක් නෙවෙයි රෝගී විය හැකි පළවෙනි වලල්ල ඔවුන් ඇසුරු කළාය, ඔවුන් ඇසුරු කළාය. 100 ගණන් දකින්න බස් වල පටවගෙන අරන් යනවා. මේ නිසා තමයි ලංකාවේ පැතුනේ. අද මේ වෙනකොට පොකුරු 33න්ම සක්‍රියව තියෙන්නේ නාවික හමුදා පොකුර පමණමයි. අනිත් පොකුර ඔක්කොම නිවි ගිහිල්ලා. ඒ නිසා අපි රෝගේ පාලනයේ විශිෂ්ට තැනක ඉන්නේ. ඒ නම් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පෙරේදා චීන ජනාධිපතිතුමයි ගැන අපේ ජනාධිපතිතුමා සුප්පේතෝ මෙන්න අපි ඇවිල්ලා මේ මෙතුමල්ලා රවට්ටන්න කියන හිතලුවක් නෙවෙයි දර්ශක පෙන්වන්නේ. ඊළඟට 1000ක් නිෂ්ක්‍රියව ඉන්නවා කියන කතාව ඔබතුමාලා පිළිගන්නේ 1000ක් 2000ක් විතර තව ඉන්නවා කියන කාරණේ මෙතුමාටින් කියනවා. මේ ඔය බටහිර චින්තනයේනේ. මොකද්ද බටහිර රටවල වල ඇති වුණා හර්ඩ් ඉමුනිටි. හර්ඩ් ඉමුනිටි කියන්නේ සමාජයට මේ රෝගෙට යන්න දීලා ජනතාව තුළ ප්‍රතිශක්තිය ඇති කරන කියන්නේ සමාජයේ තුල ප්‍රතිශක්තියක් ඇති කරගෙන රෝගය පැතිරීම වළක්වා ගැනීම. සමහර වෛරස් වලට වැඩ කරා. නමුත් මේ වෛරසය ඉතා වේගයෙන් පැතිරෙන වෛරසය නිසා ඒක වැඩ කරේ නැහැ. එතකොට සමාජයේ ගොඩක් ඉන්නවා. ඒක දැනගන්න තමයි ඇමරිකාව කිව්වේ. ඇමරිකාව ගියේ අර සමාජයට පැතිරෙන්න දීලා නිටියේ. ඒ අය මොකද්ද කියන්නේ? ටෙස්ට්. පුළුවන් තරම් පරීක්ෂණ කරන පරීක්ෂණිය හොයාගන්න. අපේ ලංකාවේ පරීක්ෂණ මදි පරීක්ෂණ නැති ඉඳලා ලෙඩ්ඩු අහුවෙන්නේ නැති කියලා මෙතුමලා චෝදනාවක් කරා. පරීක්ෂණ කරන්න පටන් ගත්තා. මොකද වෙන්නේ? නිරෝධාන මධ්‍යස්ථානයේ ඉන්නේ කවුද? ලෙඩා ඇසුරු කළ අය. එහෙනම් ඔවුන්ගේ තමයි සාමාන්‍ය ජනතාවට වඩා වැඩි ඉඩක් තියෙන්නේ. ඔවුන් අතර PCR පොසිටිව් වීම නැත්නම් මේ රෝගියෙක් COVID-19 රෝගියෙක් බවට පත්වීමේ ප්‍රතිශතය 3%. ඒ කියන්නේ 100 දෙනෙක් නිරෝධාන මධ්‍යස්ථානවල පරීක්ෂා කරාම 3 දෙනාටයි තියෙන්නේ. ඊට එළිය පටන් ගත්තා. අහමු ලෙස පරීක්ෂා කිරීම රැන්ඩම් ටෙස්ටිං. මොකද උනේ 99.9% කවුරුත්ම හුන්නේ නැහැ. සමහර පළාත්වල ඉඳලා හිටලා එක්කෙනෙක් දෙන්නෙක් හම්බුණා. ඒත් අර කලින් අපි දන්න රෝගියෙක්ව ඇසුරු කරලා ඒ ඇසුර හෙලි නොවුණු. ප්‍රශ්න කරද්දි තමයි එළියට එන්නේ යම් සමාජ හේතු මත සමහර සම්බන්ධතා තියෙනවා හංගන්න උත්සාහ කරනවා. කොරෝනා හැදිලා මලත් කමන්නේ මේව එළියට එන එක ලෙඩක් කියලා හිතනවා. එවැනි එකක් දෙකක් ඉතා කලාතුරකින් තිබුණා. 99.9%ක්ම
ඊටත් වැඩි 99.999%ක්ම නෙගටිව්. එහෙම නැත්නම් රෝගී තත්ත්වයක් නොවන තත්ත්ව වර්ධ. අනිත් රටවල තත්ත්ව ඊට වෙනස්. ඇයි? සමාජ පැතිරීමට ගිය නිසා. අපි අනුගමනය කරපු වියට්නාම ක්‍රමය, ඊශ්‍රායල ක්‍රමය වෙන කවුරුව පාවිච්චි කරේ නැති නිසා අර බටහිර අසාර්ථක නිර්ණායකේ මෙතුමාලට තියෙන මේ බටහිර මනස මෙච්චර කියලා වෙලත් අර ඇමරිකාවේ ලක්ෂ 15කට හැදිලා 87000ක් මැරිලා එකම මලගයක් බටහිර යුරෝපයේම එහෙම තියෙද්දි බටහිර න්‍යායයන් ටික මෙහෙ ගෙනල්ලා මේ සාර්ථක රටේ බටහිර ක්‍රමවේදය හරිද කියලා බලනවා. ඒතර මේ ටෙස්ට් කියලා අපේ සමහර වෛද්‍යවරු ටීවී එකට ඇවිල්ලා කතන්දර කිව්වා. හැබැයි දැන් ටෙස්ට් කරලා බලද්දි අපි අර ලෙඩාට රෝගයට කලින් ලෙඩ විය හැකි පුද්ගලයා ගාවට ගිහිල්ලා ඔවුන්ට ආරක්ෂාව දීමේ ක්‍රමවේදය ලෝකෙම රටවල් තුනයි කරේ. ඒ ක්‍රමවේදය නිසා අර ඇමරිකානු ක්‍රමයේ අසාර්ථක ක්‍රමයේ දාලා බැලුවම අර එහෙ පොසිටිව් මේ නෙගටිව්. ඉතින් සරල කතන්දරයක්. අපේ මේ 935ක් විතර නිකන් වාසාදිත වැඩි වුණේ අයි එහෙම. අපි 935න් 564ක්. කොහෙන්ද? නාවික හමුදාව පොකුරෙන්. මොකද්ද උනේ? දැන් හැමෝම අහනවා හමුදාව ගාව ගත්තේ නේ. දැන් එහෙනම් කියන්නේ අර මත්කුඩු පානය කරලා දැන් මත්කුඩු කාණය කරන කල්ලියක් තමයි එතන හිටියේ. ඒ අය නිරෝධාන මධ්‍යස්ථාන වලට ගෙනියන්න හදද්දි. හො නිරෝධාන මධ්‍යස්ථාන ලෝකේ හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාව. ලෝකේ දැන් අනිත් රටවල් තියෙනවා. 2020 පෙබරවාරි 1 වෙනිදා වූහාන් වලින් ගෙනාපු දරුවන් 33 දෙනා දියතලාවේ හමුදා කඳවුරේ නිරෝධාන මධ්‍යස්ථානයට ගෙන යාමෙන් තමයි මේ ලෝකේ කොරෝනා රෝගීන් වෙනුවෙන් නිරෝධාන මධ්‍යස්ථාන පටන් ගත්තේ. ගරු මන්ත්‍රීතුමා දන්නවා ඊට කලින් කොහේ රට කරයි කියලා. දැන් තියෙනවා. මම කියන්නේ එදාට කලින් පෙබරවාරි 1 වෙනිදා කලින් ලෝකේ නිරෝධාන මධ්‍යස්ථාන ඇති කරා කියලා මට කරුණා කරලා මාව නිවැරදි කරන්න. එතකොට අපි මේ කරංගියේ ක්‍රමවේද නිසා දැන් මේ සමාජෙ මේක නැහැ. ඊළඟට මෙතුමාලා චෝදනාවක් නගනවනේ. මෙතුමා කියනවා මට ඇහුන්නේ බෑ මෙතුමාලගේ පක්ෂේ සාතිශය බෞතරයක් කියනවා. මරණ හංගනවා. ඒකයි මේ ගාන අඩු. රෝගීන් ගන්න හංගනවා. ඒකයි මේ ලංකාව ෂෝක් ඉලක්කමක් කියන්නේ. ගරු මන්ත්‍රීතුමනි කවුරු හරි කොරෝනා හැදලා මැරිච්ච කෙනෙක්ගේ හංගලා තියෙන තොරතුරු අපිට දෙන්න. පිළියන්දලා අහවල් පාරේ හිටිය දොන් කරෝලිස් පෙරේරා කොරෝනා රෝගයෙන් මිය ගියා. හැබැයි කොරෝනා නෙවෙයි කියනවා. නැත්තම් ඒක හෙලි කරේ නැහැ. මෙන්න මේ එයා කොරෝනා කියලා අපි දන්නවා. මෙන්න PCR පොසිටිව් වුණා, මෙහෙම වුණා, වල දැම්ම, වල දාන්න දුන්නේ රෑ ගිනි තිබ්බ. එයාගේ නම ඔය ලේඛනේ මැරිච්ච 9 දෙනාගේ නැත. නැත්තම් අහවල් කුමාරිකා පෙරේරා කියන කාන්තාව කොරෝනා හැදිලා IDH ඉඳලා මෙන්න ආපු ගිය දවස මෙන්න ආපු දවස. හැබැයි යා මේ රෝගී ලැයිස්තුවේ නැහැ. හිම ඔබතුමාලා කිව්වම අපි ඔයලා බලලා කියන්නේ ඔබතුමාලා කියන කතාව ඇත්තද නැත්තද සංඛ්‍යාව වෙනස් වී තුන වෙනස් කරගමු. එහෙම දෙයක් වෙලා නැහැ ගරු මන්ත්‍රීතුමාලා කිසිම සංඛ්‍යා ලේඛනයක් නැතුව එහෙම කියන්නේ. ඊළඟට මා මිත්‍ර මෙතුමාලත් එක්ක ඉන්න පාටලී මන්ත්‍රීතුමා. එතුමා මේ පෙරේද 11 වෙනිදා ඉල්ල කියනවා ලොක්ඩවුන් කාලය තුල රෝගීන් දසගුණයකින් වැඩි වුණු ලෝකේකම රට ලංකාවයි. මම දන්නේ මගේ එතුමාගේ අම්මා තාත්තා දාපු ලස්සන නමක් තියෙනවා. මම ඒක ගැන කියන්න යන්නේ නැහැ. මම ඒකේ ඉඳන් පොඩි අධ්‍යයනයක් කරා. හැම රටක් ගැනම බැලුවේ නැහැ. මම බැලුවා අපේ අසල්වැසියගේ තත්ත්වය මොකද? ඉන්දියාව ලොක්ඩවුන් කරේ මාර්තු මාසේ 24 වෙනිදා. ඒ වෙන විට COVID-19 රෝගීන් ගන්න 499යි. මෙතුමා ප්‍රකාශ කරපු 11 වෙනිදා රෝගීන් ගන්න 70780යි. වර්ධන වේගය 142 ගුණයක්. ලංකාවේ 10 ගුණයයි. ඉන්දියාවේ 142 ගුණයක්. මේ ගුණේ ජනගහනය දාලා ගුණේදී. පුතුවා ගණිතය කරලා තියෙනවනේ. ගුණේ ගුණාකාරය ගැන මේකද? ඒතර ලෝකේ ඕනම තැනට ඒක පාවිච්චි කරතයි. ඊළඟට මයිලට එන ලංකාවේ ජනගහනයට වඩා අඩු රටක් එන සිංගප්පූරුව. සිංගප්පූරුවේ ලොක්ඩවුන් කරද්දී මාර්තු 30 වෙනිදා ලොක්ඩවුන් කරන්නේ රුසියාව. සිංගප්පූරුව ලොක්ඩවුන් කරන අප්‍රේල් 3. රෝගීන් ගන්න 1144යි. 11 වෙනිදා රෝගීන් ගන්න 23822යි. 21 ගුණයකින් වැඩි වෙලා. ලෝකේ ලොකුම රට රුසියාව. සමහර රට ලොකු වුණාම වෙන එකක් තමයි ජනගහනේ පැතිරලා ඉන්නේ. ජනගහනේ එක ගුලියේ ඉන්නකොට තමයි රෝගයේ පැතිරීම වැඩි වෙන්නේ. හැබැයි ලෝකයේ ලොකුම රට වෙච්ච රුසියාව ලොක්ඩවුන් කරේ මාර්තු 30. එදා රෝගීන් ගන්න 1462යි. දැන් ඒක 221344යි. 151 ගුණයකින් වැඩි වෙලා. මම හිතන්නේ මාගේ මිත්‍රයා පාටලි මන්ත්‍රතුමා 10 ගුණයකින් වැඩි වුණු ලෝකේ එකම රට කිව්වේ අනිත් ඒවා ඊට වඩා වැඩි හින්දා වෙන්නේ. හේවනම් හරි. ලංකාවේ 10 ගුණයකින් වැඩි වෙලා තියෙන ලොක්ඩවුන් කරපු කාලය තුල අනිත් ඔක්කොම රටවල් ඊටත් වඩා වැඩි වෙලා. ඉතින් මගේ මිත්‍රයා වැරදිත් නැතුව ඒ ආකාරයි. හැබැයි එතුමා ඒක දුන්නේ දුෂ්ට අදහසින්. 10 ගුණයකින් අනිත් රටවල් ඔක්කොම ඊට වඩා අඩුයි වගේ තමයි එදා කතා කරේ. ආණ්ඩුව අසාර්ථකයි කියන්නේ කතා කරේ. ඒ නිසා මේ සංඛ්‍යා ලේඛන වලින් බොරු කියන්න හදන්න එපා. අපිත් මේවා කියවනවා. අනිත් රටවල් ගැනත් ඉලක්කම් හදලා බැලුවොත් ඒ ආකාරයෙන් පේනවා. ඊළඟට මෙතුමා හිතා වැදගත් කාරණා කීපයකට ආවා. මෙතුමා කිව්වා ලංකාවේ උෂ්ණත්වය නිසා.
මේ රෝගේ මේ ලංකාවේ සාර්ථකකට එක හේතුව තමයි ලංකාවේ උෂ්ණත්වය කියලා. ගරු මැතිතුමනි ඔබතුමා දන්නවා මේ වෙන විට බ්‍රසීලයේ තවත් ඝර්ම කලාපීය රටක්. රෝගීන් 2,08,031ක් වාර්තා වෙනවා. අද වෙන විට වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ දිනේ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වුණේ බ්‍රසීලයේ. අපි වගේ අපේ ඔබතුමා බැලුවොත් සමකේ කපාගෙන රටක්. ලංකාවට වඩා රස්නේ. රෝගීන් 2,08,031යි රට ලොකුයිනේ. ජනගහනය වැඩිනේ ඔබතුමාගේ තර්කේ. ඒකින්ද තමයි අර බලන්නේ ජනගහනය මිලියනයකට රෝගීන් ගන්න කීයද? ලංකාවේ 43යි. බ්‍රසීලයේ 960යි. ඊළඟට අපිට වඩා උෂ්ණත්වයේ උපරිමට අපේ 27 30යිනේ. 40 45 තියෙනවා සෞදි අරාබිය. 49171ක් රෝගීන් ඉන්නවා. ජනගහනය මිලියනයකට 1415යි. ලංකාවේ 43යි, සෞදි අරාබිය 1415යි. එතකොට ඉන්දියාවේ ගත්තොත් ඔබතුමා කිව්වා ඉන්දියාව රට ලොකුයි ජනගහනය වැඩි කියලා. ඒ නිසා තමයි අපි හදර දර්ශකය හදන්නේ. ජනගහනය මිලියනයකට ඉන්දියාවේ 62ක් ඉන්නවා. ඉන්දියාවේ තමයි මේ වෙන විට බ්‍රසීලයේ සහ රුසියාවෙන් පස්සේ වැඩිම වර්ධන වේගය පෙන්වන්නේ. දැන් ලංකාව අපි මේ පල්ලෙහාට වැටෙනවා. අපි හදන ඔබතුමා දන්නවා බෙල් චක්‍රය කියලා එකක්. බෙල් චක්‍රේ ශ්‍රී ලංකාව දැන් උච්ච ස්ථානේ පීක් එක පහු කරා. ඒ වක් චක්‍රය දිහා බැලුවොත්. ඉන්දියාව තාම ඉහළ නැගෙමින් තියෙන්නේ. අපි ගත්තොත් ඕස්ට්‍රේලියාව, එතකොට දකුණු කොරියාව, ජපානය, චීනය තමයි කන්ක්ලූඩින් ස්ටේජ් ඉන්නේ. ඩික්ලයිනින් ස්ටේජ් එකට ඇවිල්ලා තියෙනවා ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව. දැන් ලංකාව උච්ච ස්ථානේ පහු කරලා අපි ඉන්නේ මැචියුරිටි ස්ටේජ් නැත්නම් පරිණත අවස්ථාවේ. දැන් අපිට පල්ලෙහාට යන්න පුළුවන්. පරිණත අවස්ථාව පහු කරමින් ඉන්නවා. එතකොට මේ බෙල් චක්‍රය දිහා බැලුවම පේනවා ඉන්දියාව තවත් වැඩි වෙනවා ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා මේ සංඛ්‍යා ලේඛන විද්‍යාව ඉගෙන ගත්තොත් ඔබතුමාට තේරෙනවා මම මේ කියන දේ. හැබැයි ශ්‍රී ලංකාව දැන් අඩු වෙමින් ඉන්නේ. ඔබතුමාට ඕන මේ චක්‍රය පෙන්වන්න කැමරාවකට දාන්න පුළුවන් නම් මම චක්‍රය පෙන්වන්නම්. මෙතන මම කියන චක්‍රේ කොහෙද පෙන්වන්න පුළුවන්? මේක වරගෙන. දැන් මේ චක්‍රේ උඩ පේනවා මේ ලංකාවේ චක්‍රේ මෙතන මාර්තු 8 වෙනිදා පීක් කළා උච්ච ස්ථානයට ඇවිල්ලා තියෙනවා. මාර්තු සමාන මැයි 8. දැන් මේ පල්ලෙහාට වැටෙනවා. දැන් මැයි 8 ඉඳන් දිගටම පල්ලෙහාට ගිහලා තියෙනවා. අපි දැන් නරකම කාලේ පහු කළා දැන් රෝගීන් ගන්න සක්‍රීය රෝගීන් ගන්න අඩු වෙමින් පවතින්නේ. ඒතර ඒක ඉන්දියාවේ තාම මෙහෙම උඩට යනවා. රුසියාවේ බ්‍රසීලයේ උඩට යනවා. ඔබතුමා මේ අපේ දකුණු ආසියාව අනිත් පාකිස්තානේ බංගලාදේශ මාලදීව තව නරකම රට. ජනගහනය මිලියනයට කියන දර්ශකය ගත්තම මේ කලාපේ නරකම රට මාලදීවයිනේ. ඒ නිසා උෂ්ණත්වය ලංකාවට විතර කමුතු ඉරප්පායක් නැහැනේ. මේ ඝර්ම කලාපේ අපෙත් එක්ක ඉන්න අනිත් රටවල් ඔක්කොම සිංගප්පූරුව ජනගහනය ලංකාවට වඩා අඩු පුංචි රට. හැබැයි රෝගීන් ගාන වැඩි. ඒ නිසා ඔබතුමාගේ උෂ්ණත්වය තරකෙත් තරදී BCG එන්නත ගැන යුරෝපයේ දා කියන බොරු කතාවක්. එයයි කියනවා ආසියාවේ රටවල් වල මේ ලංකාව වගේ රටවල BCG එන්නත විදිනවා. ඒ නිසා තමයි මේ ප්‍රතිශක්තිකරණය ලැබිලා තියෙන නිසා තමයි මේ මරණ සංඛ්‍යාව අඩු. කට්ටමල් බොරුවමයි ඉවර කරලා කියන්න. BCG එන්නත එංගලන්තේ ගානක නතර කරේ 2005. ඔය මිය යන සාතිශය බහුතරය BCG එන්නත ලැබපු අය. සෞඛ්‍ය කළමනාකරණය විශිෂ්ට නායකත්වය නිසායි ලංකාව අන්සිල් රටවල් උඩ බැබලෙන්නේ. අපිට උඩින් වියට්නාම ඉන්නවා. අපි හිස නමා ඒක පිළිගන්නවා. ඔබ අර මම එක මිනිත්තුවක් ගන්න මොකද මෙතුමා අහපු ප්‍රශ්නේ. මොකද සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේදීත් කිව්වා ඒ වෙලාවේ ඔහු ඒ අදහස් පාලන කරන වෙලාවේදී පවිත්‍ර වන්‍යාරච්චි සෞඛ්‍ය අමාත්‍යතුමියත් මේ සම්බන්ධයෙන් යම් ආකාරයකින් චීනයේ සිට එන අය මේ නිරෝධායනයට හෝ පරීක්ෂණයට ලක් කළ යුතුයි. ඒ වගේම රට වහන එක මුඛාවරණ පිළිබඳ කතා කළා. ඒ අවස්ථාවේදී මෙතුමන්ලගේ පාර්ශවයෙන් කියපු කතාව ආණ්ඩුවේ තරංග ආකාරයෙන් පිළිගැනීමක් කරේ නැහැ. මෙතුමත් ඒ කතාව කිව්වා. හරි මට උත්තර දෙන්නවද? මුලින්ම කියන්න ඕනේ චීනය ගැන කිව්ව කතන්දරේ අනවබෝධයි. ඉතින් මේ සජිත් ප්‍රේමදාස මහත්මයා හිතන්නතෝ කතා කරනවා හරි ප්‍රසිද්ධයිනේ. එතුමා අර ප්ලැකනිල් කියලා බෙහෙතක් නිර්දේශ කරන්නේ. වෛද්‍යවරයෙක් නොවි. වෛද්‍යවරයෙක් මාධ්‍ය ඉදිරියට බෙහෙතක් නිර්දේශ කරන්නේ නැහැ. ඒක වෛද්‍ය නීති අනුව තහනම්. වෛද්‍ය වෘත්තීය ආචාර ධර්ම අනුව ප්‍රසිද්ධියේ බෙහෙත් දෙන්න බෑ. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ලියලා ලෙඩාටයි බෙහෙත ලියන්නේ. මාධ්‍ය වලින් බෙහෙත් දෙන්නේ නැහැ. එතකොට ප්ලැකනිල් බෙහෙත ගරු මන්ත්‍රීතුමා ඔබ දන්නවා ඇති උරුගුවේ පේරු වගේ දකුණු ඇමරිකානු රටවල් වල රෝගීන් ඒක බීලා මිය ගියා. ඒක ඇතුළත සංකූලතා නිසා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන තමයි මෙතුමා කියන්නේ. එතුමා හිටියා නම් එතුමා අපේ ආණ්ඩුව හිටියා නම් එතුමාගේ නායකත්වයට මේක බේර ගන්න තිබ්බා කියලා. මොකද මෙතුමාලා කිව්වා ලොක්ඩවුන් කියලා. කිව්වා තමයි අපි ඉතින් හරියටම කරලා තියෙනවානේ. ජනවාරි මාසේ 26 ලංකාවේ පළවෙනි ලෙඩ හොයාගෙන චීන කතාව. ඒකට උත්තර දෙන්න ඉන්න බෑ. චීනෙන් එන දැන් මෙතුමාලා කිව්වනේ චීනෙන් එන කට්ටිය නිරෝධායන ලක් කරන්නේ නැහැ කියලා. කරේ නැහැ තමයි ලංකාවේ ආණ්ඩුව අරන් ගියේ නැහැ. ඇයි අපි චීනයේ ලංකාවේ සේවකයන් 10000ක් විතර හිටිය නිසා චීන සමාගම් එක්ක එකඟතාවයක් හදාගත්තා. චීන තානාපති කාර්යාලය මැදිහත්යෙන් ඔවුන් ඒ රටේ සති දෙකක් නිරෝධායනය කළා සහතිකය අරන් ඇවිල්ලා මේ වැඩබිමට යන්නේ. හැබැයි වැඩබිමේදී සති දෙකක් අපි අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන් පරීක්ෂා කරනවා. දැන් මේගොල්ලෝ චීනෙට බය වෙලා කෑ ගැව්වට එක චීන ජාතිකයෙක් ලංකාවේ හැදුනද? ආපු. ඔවුන්ගෙන් එක්කෙනෙකුට ලංකාවේ බෝ වුණාද? නෑනේ. ඒ උනේ
අපි හරි ක්‍රමවේදයක්. මෙතුමල්ලගේ බය බොරු බයක් කියන එක ඔප්පු වෙනවා. චීන ජාතිකයන් ලංකාවේ කිසිවෙකුට මේ රෝගේ බොවුන්නේ නැහැ. අපිට ලංකාවට ආවේ ඉතාලියේ. චීනෙන් නෙවෙයි. ඊළඟට ලංකාවට ආපු කිසිම චීන ජාතිකයෙක් වැඩට ආපු කිසිම චීන ජාතිකයෙක් ඔය නිරෝධානය කරේ නැහැ කියලා මෙතුමන්ලා කෑ ගහපු කිසිම කෙනෙකුට රෝගේ බවුනේත් නැහැ. හේතුව ඔවුන් නිරෝධානයේ චීනයේ නිරෝධානයට ලක් වෙලා රෝගේ නැති බවට සහතික කරගෙන ඒ සහතිකය අරගෙන තමයි PCR ඔක්කොම කරලා සහතිකය අරගෙන තමයි ලංකාවට ආවේ. ඉතින් අපි දියුණු ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඒක නොතීරලා තමයි මෙතුමන්ලා කෑ ගැසීම බොරුවක් බව ඔවුන්ගේ රෝගේ බවුන වීමම පැහැදිලි. ලොක්ඩවුන් එක ගත්තොත් අපි කරන්න පුළුවන් දැන් ලෝකේ කලින් කලට වසංගත එනවනේ. ඒ වසංගත වලට අපි ගත්තොත් SARS ආවා, ඉබෝලා ආවා. ලංකාව වහන්න එහෙම ලෝකේ කොහේ හරි වසංගතයක් යනකොට රටක් වහනවා නම් ඒ රට හැමදාම වහලා තමයි තියාගන්නේ. ලංකාවේ පළවෙනි රෝගය අපි දමන්නේ මාර්තු 11. එදා ඉඳන් අපි මොකද කරේ? එදාම ඒ කාලේ රෝගයේ ප්‍රධාන වශයෙන් තිබ්බ ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය රටවලින් සංචාරක විදේශියන් පැමිණීම තහනම් කරා. ඒ වගේම 12 වෙනිදා පහුවදාම සියලුම පාසල් වැව්වා. සියලුම විශ්වවිද්‍යාල වැව්වා. පහුවදාට සිනමා ශාලා, කෞතුකාගාර ඒ සියල්ල වැව්වා. ඒ වගේම 13 වෙනිදා වෙද්දී ප්‍රංශය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියා කියන සියලුම රටවලින් ලංකාවට පැමිණීම තහනම් කරා. ඊළඟට සිනමා ශාලා වැව්වා 14 වෙනිදා. ඊළඟට 15 වෙනිදා එයා ගුවන් තොටුපළ වල 16 වෙනිදා සිට 19 වෙනකම් නිවාඩු දින බවට පත් කරා. හොඳයි. අපි ඊළඟට 19 ඉඳන් ලොක්ඩවුන් එක පටන් ගත්තා. 19 ඉඳන් හවස 6ට දාපු ඇඳිරි නීතිය තමයි දිගටම ක්‍රියාත්මක වුනේ. හොඳයි. අපි දෙවෙනි වටේදී තවදුරටත් කතා කරමු. ප්‍රමාද වුණා නම් ලංකාවත්, ඉතාලියක්, ස්පාඤ්ඤයක්, ඇමරිකාවක් කිය යුතු තිබුණා. එහෙම නොවුනේ වෙලාවට අපි වැඩේ කරපු නිසා. හොඳයි. මෙතුමාට අපි විනාඩියක් විතර වැඩිපුර ගියා මේ දත්ත එතුමාට පැහැදිලි කිරීමත් එක්ක. එතුමාට ඔව් අපි ඊළඟ වටේදී ඔබතුමාට ඒ කාරණේ ලබා දෙන්නම්. දෙවැනි වටේ සංවාදශීලී වටය මේ නැගුණු කාරණාවලට පිළිතුරු දෙන්නට හැකියාව තිබෙනවා, ප්‍රශ්න ඇසීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මේ අමතරව දැන් මේ කොරෝනා වෛරසයෙන් පසු දේශපාලනික ක්‍රියාවලිය රටේ පාලන තන්ත්‍රය පිළිබඳ කතා බහක් තියෙනවා. පාර්ලිමේන්තුව කැඳවිය යුතුද? ඒ වගේම මැතිවරණය පැවැත්විය යුතුද? මැතිවරණ කොමිසම තමන්ගේ කාර්යභාරය හරියට ඉෂ්ට කර තිබෙනවද? ජනාධිපතිවරයාට මූල්‍ය පාලන බලය සම්බන්ධයෙන් තර්කයක් නැගෙනවා. මේ සියලු දේ පිළිබඳ දෙවනි වටය තුලදී කතා කරමු. කෙටි විරාමයකට යමු. හොඳයි. කරට කර දේශපාලන සංවාදයේ දෙවන වටයයි අපි ආරම්භ කරන්නේ. පළවෙනි වටයේදී පක්ෂ විපක්ෂ මතවාද ගොඩ නැගුණා. අප ඒ සියලුම දෙයට ජාතික රූපවාහිනිය බොහොම මධ්‍යස්ථව පක්ෂ විපක්ෂ සියලු මතවාදයට ඉඩ කඩ වෙන් කරනවා. මේ දෙවෙනි වටය තුලදී නැගුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට පුළුවන්, සංවාද කරන්නට පුළුවන්. මේ විනාඩි 10ක කාලයක් එක් පාර්ශවයකට හිමි වෙනවා. මුලින්ම සුජීව සේනසිංහ මැතිතුමනි ඔබතුමාට අවස්ථාව මේ නැගුණු කාරණා වලට අදාළ පිළිතුරු දෙන්න. ඔව් මම හිතන්නේ මෙතුමා මාව කොහෙවත් නැතුව බටහිර ක්‍රමයකට දැම්ම මම දන්නේ කොහෙන් මාව බටහිර මේකට දැම්මද කියලා. එහෙනම් බටහිර දෙයක් ගැන මම කතා කරෙත් නෑ, ඇමරිකාව ගැන කතා කරෙත් නෑ. මෙතුමන්ලගේ අර තියෙනවා ඔළුවේ මැවුණු තියෙනවා බටහිර කියන බටහිර බීතිකාවක්. අපේ එහෙම බටහිර ලැබිකමක් හෝ ගැතිකමක් අපේ කිසිම එහෙම නෑ. හොඳ දේ හොඳයි. කොහේ හරි වෙනවා නම් හොඳ දේ හොඳයි කියන්න අපිට පුළුවන්. අපි අසාර්ථකව බටහිර මිනුම් ඉතින් ඒ වගේම ඉතින් අපි කිව්වේ නෑනේ. අපි බටහිරක් ගැන කතා කරේ නෑ. ඒ වගේම මේ මෙතුමා ගැන කතා කරා. චම්පිගේ සහෝදරයා මේකට කරටක් දාගෙන මෙතුමාලා දෙන්න ඔය කාරණා අවුරුදු ගාණක් කිව්වේ. ඉතින් එතුමා ගැන මම හිතන්නේ විවේචන ඌවමයි කිව්වේ. ඔතුමාලා එකට ඉන්නකොට එකට ඉන්න දෙන්නම එකට ඉන්නකොට කිව්ව ටික බලන්නකො අරගෙන. දිගට ගත්තොත් දෙන්නම එකම මාතෘකාව කතා කරේ ඒ දවස්වල. ඉතින් ඒ හින්දා මම හිතන්නේ එතුමා විවේචනය කරන්න සදාචාරමයිතියක් නෑ. දැන් දෙපැත්තක ඉන්නේ ඉඳ කෙසේ වෙතත් මම හිතන්නේ මෙතුමා සඳහන් කර ඉන්දියාවේ 70000ක් ඉන්දියාවේ 70000ක් අපේ ලංකාවේ 1000ක් වෙනකොට ඉන්දියාවේ 70000යි. ඉන්දියාවේ මිලියන 1300 ජනගහනය. ජනගහනයත් එක්ක බැලුවම මේ රටවල මේ අපේ තියෙන රටවල් ටික ගත්තාම අපි ලංකාවේ ඉන්නේ සාමාන්‍ය මට්ටමක. අනිත් රටවල් ටික ගත්තාම ඉන්දියාව අපිටත් වැඩිය හොඳයි කියලා කියන්න පුළුවන්. ජනගහනයත් එක්ක සංසන්දනයක් බැලුවා නෑ. එහෙම නෙවෙයි. ඔබතුමායි ගණනේ ඔබතුමා තියාගන්න. ඔබතුමායි ගන්න දෙන 1300. මේ බලන්නකෝ මම ලොකු මේ විවේචනයකට යන්න ඕනේ නෑ. මම මේ ගණන් ගැන මම එකක් කියන්න. ලංකාවේ 1000 නම් මිලියන 22ක් ඉඳලා ලංකාවේ 1000 නම් මිලියන 1300ක් ඉඳලා 70000යි ඉන්දියාවේ. එතකොට එතන 70 ගුණය එතන තියෙන්නේ. එතකොට ඉන්දියාවත් එක්ක බලනකොට ජනගහනත් එක්ක බලනකොට ඉන්දියාව මෙච්චර දුප්පත් නෑ. දිගින් බාධා කරන්න එපා. අපි ඔබතුමා කාරණයක් නක්තු කරනවා නම් මෙතුමාට ඒකට පිළිතුරක් දෙන්න අවස්ථාවක් දෙමු. ඔබතුමාට මට කතා මට ඉදින් පුළුවන්. ඔව් නෑ මම පටන් ගත්ත ගමන්ම නේද මට කතා කරන්න හම්බෙන්නේ නෑ. එතකොට අපි කතා කරන්න හම්බෙන්නේ නෑ. මම බාධා කරන්න ගියොත් අදහසක් දැක්වට පස්සේ ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. නැත්නම් අර අපි අර පොඩි කාලේ වගේ වෙන්න වෙනවා. එයාට මෙයාට බාධා කරන්න වෙනවා. ඒ හින්දා මේ බ්‍රසීලිය මම හිතන්නේ කතා කරොත් බ්‍රසීලයේ උෂ්ණත්වය අපේ රටේ වගේ නෙමෙයි ඉන්දියාවෙත් උෂ්ණත්වය වෙනස් වෙනවා. පාකිස්තානෙත් උෂ්ණත්වය වෙනස් වෙනවා. හැමදාම අපේ වගේ 30 32 තියෙන්නේ නැහැ. ඉතින් ඒ රටවල තියෙන තත්ත්වෙ මීට වඩා වෙනස්. කෙසේ වෙතත්
මෙතුමාම කියනවා දැන් අපි මොකටද මොනවා හරි එනකොට වහන්නේ කියලා. ඒතර මෙතුමන්ලා අර ඔක්කොම වැහුවා කියලා ඒ වට්ටෝරුවක් කියනවා. මේවා වැහුවා අර වැහුවා මේවා වැහුවා මේවා වැහුවා කලින් වැහුවා නම් මොකද වෙන්නේ? එතකොට අපිද කියන්නේ මේ වහන්න එපා කියලා. එතකොට පවිත්‍ර වන්‍යාරච්චි මැතිතුමිය ඔබතුමා කිව්වා වගේ hina වෙනවා පාර්ලිමේන්තුවේදී. අපි එහෙම මේ අපිට නිරෝධනය කිරීමට අවස්ථාවක් ඕනේ නැහැ, අවස්ථාවක් නැහැ. ඒන කට්ටිය. එතකොට අපිට චීනයේද ඉතාලියේද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මොකද්ද අපි කරේ? ඉතාලියෙන් අපේ ලාංකිකයන්ට බැන්න ඉස්සරෝම. ඉතාලිකාරයෝ කියලා හංවඩු ගැහුවා. ඊට පස්සේ මුස්ලිම් ජනතාවට 10 15ක් ඇතුළත මුස්ලිම් ජනතාවට ජාතිවාදය අවුස්සලා මේ ආයතන වලින් මාධ්‍ය ආයතන වලින්ම ජාතිවාදය අවුස්සලා ඒක ඊට පස්සේ දැන් නේවි කාර්යෝ කියලා නේවි එකේ ඉන්න අපේ ඒ රණවිරුවන්ට ගහන්න පටන් ගත්තා. මේක එක්කිනාගේ ඇඟට පාස් කරා මිසක් මෙතුමන්ලා එතකොට කිව්වේ නෑ දැන් මොකද 19 වෙනිදා එතකොට මේ ලංකාවේ එකම රට මේ කොවිඩ් මේ කොරෝනා අර්බුදය අවසන් කර රට බවට මෙතුමන්ලා දැනුවත් කරේ රට බවට. තප්පරයක් දෙන්න. ඔබතුමාට ගම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. නිවැරදි කිරීමක් කරනවා නම් ඔබතුමාගේ වටේදී ඒක පිළිබඳව පැහැදිලි කරන්න. ඔව් පොඩි කාලයක් දීලා ඕන ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට දැන් ඒතකොට පවිත්‍ර වන්‍යාරච්චි මැතිතුමිය ඇවිල්ලා කියනවා දිනේ නියම කරනවා ඡන්දය තියාගන්න ඕනින්ද 19 වෙනිදා වෙන්නට ඔක්කොම ලංකාව ඉවරයි කියලා. මොකද අර දවස් 14 28 බවට පත් කරා 28න් පස්සේ ආය හැදෙන්නේ නැති වෙයි කියන අනුමාන කිරීම කරනු ලැබුවා. ඉතින් මෙතුමාලා කියන විදිහට දැන් මෙතුමාලා රැන්ඩම් ටෙස්ට් අපි ලක්ෂයක් කරන්නේ නැහනේ. රැන්ඩම් ටෙස්ට් 1000ක් කරොත් එක්කෙනෙක් අහු වෙනවා කියන්නේ තව කොච්චර ඉන්නවද? එහෙනම් එක්කෙනෙක් දෙන්නෙක් අහු වෙනවා කියලා කියන්නේ තව කොච්චර ඉන්න මිනිස්සු ඇද්ද ලංකාවේ. ඉතින් මම කියන්නේ මේක මේ මෙතුමාලත් එක මේ විවාදයකට එන්න නෙමෙයි. එහෙම ඉන්නවනම් ඒ කට්ටියන් කී දෙනෙක්ට මේක පැතිරෙන්න පුළුවන්ද? ඔබතුමා දන්නවනේ එක මිනිස්සෙට පතුරවන්න පුළුවන් 100කට 200කට පතුරවන්න පුළුවන්නේ. එතකොට මේකේ තියෙන එකම දේ තමයි දැන් මගේ සහෝදරයාගේ එංගලන්තේ ඉන්න භාර්යාවට දොස්තරවරියට සහ පුතාටත් ඒක වැළඳුණා. ඒ ස්පිරිතාල වලින්. ඉතින් එච්චර මට්ටමෙන්ම එහෙ තිබ්බා. හැබැයි එහෙ මේක මීට වැඩිය සීතල හින්දා හරි මොනවා හරි යම් හේතුවක් නිසා මේක ඉතාමත් අමාරු තත්ත්වයකටපත් වෙනවා. එතකොට ඒ ගෙවල් වලට ඇවිල්ලා චෙක් කරන්නවත් නැහැ. ඉතින් තනියම තමන් ඒකට තමන් ඒ සියලු සෞඛ්‍ය කටයුතු කරගන්න ඕනේ. හැබැයි ලංකාවේ මේ දැන් විශේෂයෙන්ම නාවික හමුදාවේ ඒ සෙබළුන්ට මේ චෙක් කරගන්න දන්නේ නැහැ තියනවා කියලා. අපිට මේ දැන් ඔබතුමාට මට තියෙන්න පුළුවන් තිබිලා නැති වෙන්න පුළුවන් යන්න පුළුවන්. දින 14ට පස්සේ චෙක් නොකරොත් එහෙම මේක තව ගානකට බෝ වෙලා මේක නැති වෙන්න පුළුවන්. මම කියන්නේ මේකයි. මේක සැහැල්ලුවට ගන්න එපා. මෙතුමා ඔය කතාව මෙතුමා කරානේ අර එක්කෙනෙක් ගිහලා යනකොට අපි තමයි රටේ ලෝකයේ තියෙන සාර්ථක මෙතුමා ඔය අංක ගන්න ගණිතය සම්බන්ධයෙන් සාමාන්‍ය ඕවා ටික එකතු කරගෙන මෙතුමා දක්ෂයි ඒවා ඉදිරිපත් කරන්න. මෙතුමා මම බලා හිටියා ටීවී එකේ කියනවා අපි අපේ රටට එන්නේ නැහැ මේක. මේ රට ඉවරයි. අපි ඒක 100%ක්ම අපි මේක ජයග්‍රහණය කරපු. ඔබතුමාට අභියෝග කරන කොයිද මම මට ගේ නම කිව්වේ. ඔබතුමා හරි ඔබතුමා බලන්න ඔබතුමා නාලිකාව කියන්නේ. හරි නාලිකාව කියන්නේ මම ඔබතුමා නාලිකාව මට කියන්න බෑ. ඔබතුමාලා මට නාලිකාව කියන්න අවසර දෙනවා නම් මම නාලිකාව කියන්නේ. නෑ අපිට හරි නෑ. හරි නාලිකාව කියන්නේ ඔබතුමා සම්මුඛ නෑ ඔබතුමාට පෙන්වන්න බෑ. ඔබතුමා මට එහෙම චෝදන මම එන නෑ හරි ප්‍රශ්න අහන්න දෙන්න. හරි ඔබතුමා අද මම මේ වැඩසටහනට එන්න බව දැනන් හිටියද? ඔව් දැන් හිටියා. ඒ ඔබතුමා මං එහෙම ප්‍රකාශ කරන්නේ ප්‍රකාශ අරන් එන්න එපා. නෑ මට මේ ප්‍රකාශය අරන් එන්න අවස්ථාවක් තිබුණේ නෑ. හරි මෙහෙම කියන්නේ මම මෙහෙම කියන්නේ සාක්ෂි නැත. හරි නෑ මෙහෙම කරන්නකෝ මේක අවිවාද කරගන්න ඕනේ හරි. නෑ විවාද නෑ හරි හරි අසාධාරණයි. හරි අසාධාරණ කරපු නිසා ඒක සාධාරණ මේක පුදුමා නෑ පොඩ්ඩක් මේක කිව්වද කියලා පුදුමා මේක පුදුමා කිව්වද කියන්නකෝ මම හෙට මේක මගේ Facebook එකේ දාන්න ඔබතුමා කිව්වද ලංකාව අතිසාර්ථකයි මේක 100%ක්ම මේක निराකරණය කරගත්ත රට බවට ලංකාව බවට පත් වෙලා තියෙනවා අපි හරි නෑ කිව්වේ නැත්නම් හරි හෙට ඔන්න මුළු රටටම මම ආරාධනා කරනවා පුදුමා සමාජ මාධ්‍ය පරා දාලා මම ඔයාලට සෝරි කියනවා එහෙම තිබ්බේ නැත්නම් මම සෝරි කියනවා හරි රයිට් අනිවාර්යෙන්ම මම දානවා ඒක ඔබතුමාටත් මම එවනවා මෙයාගේ වීඩියෝ ක්ලිප් එකත් එක්ක දානවා හරි රයිට් 100 සාර්ථකයි කිව්වේ ඔබතුමා මට ඒවා කියන්න බෑ විස්තර මොකද වෙන ආයතනයක් සම්බන්ධයෙන් මට කතා කරන්න වෙන හින්දා කමක් නෑ හරි මේ විදියටම ඔබතුමා අතිශෝක්තිය හරි මුළු ලංකාව නෑ ඔබ හැමදාම ඔබතුමා කරන්නේ දැන් කතා කරන්න දෙන්නකෝ දැන් පැය ගානක් ඕක කියන්නේ කිව්වම මේ අපිට විවාද කරන්න බෑනේ මෙතුමා ඕකේ මෙල්ලේ ඉන්නේ මම හිතන්නේ සාධාරණ ලෙස කිව්වනේ එතුමා මෙහෙම වැරදක් කළා මම කියලා නැත්තම් මම මේකට සෝරි කියනවා කියලා ඉතින් එතුමා කියලා තිබ්බනම් එතුමා කියලා දෙන එතුමා කියලා නැත්තම් කියලා නෑ එතකොට මේ වගේ අතිශෝක්තිය එතුමා කතා කරා මම කියන්නේ ඒක අතිශෝක්තිය වෙන්න එපා මේක 1000ක් හැදුනා කියන්නේ ලංකාවේ අපි මේ ඇඳිරි නීතියක් දාලා මිනිස්සු ගෙවල්ලක් තියලා කණ්ඩ බොන්න නැතුව දින ගානක ප්‍රමාණයක් ඇත්තටම ආදායම නැහැ මේ අපි මේ කතා කරාට මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ මිලියන 7කට 8කට වගේ ප්‍රමාණයකට දිනපතා ලැබෙන ආදායම නැතුව කොහොමද ජීවත් වෙන්නේ? ඉතාමත් කණ්ඩ බොන්න නැතුව මිනිස්සු ඉන්නේ. ඉතින් එහෙම කැපකිරීමක් කරාට පස්සේ අඩුම ගානේ 200කින් 250කින් නැවතුණා නම් මේ කමක් නැහැ. ඉතින් මේ කැපකිරීම තුළ මේක මම මේ නාවික හමුදාවට හැදුනේ ගැනත් මම මේ ඇඟිලි දික් කරන්න යන්නේ නැහැ. ඕකට වෙන දේශපාලඥයින් ඉන්න ඕක කරන ඔබතුමාලා ඇයි එතුමාලට දුන්නේ නැත්තේ ආවරණ? ඕක වෙන්න පුළුවන්. ඕක කළමනාකරණය කරද්දී පහසු නෑ. අපි මේ විවේචනය කරාට මේක අපි ආණ්ඩුව හිටියනම් අපි ඒක අමාරු කියන එක දන්නවා.
හැබැයි මේ වගේ අතිශෝක්තියෙන් කතා කරන්නේ. දැන් ඡන්දය දැන් බලන්න මේ විශාල පිරිසක් නාමල් රාජපක්ෂ මහත්මයා මෙතුමා සහ විශාල පිරිසක් මේ ඡන්දය පවත්වන්න ඕනේ. ඡන්දය දැන් මිනිස්සුන්ට අවශ්‍ය ඡන්දයද? ඔබතුමා මම දැක්ක ඊයේ තියෙනවා එක්සත් ජාතික පක්ෂ අපි සමගි බලවේගයේ අපි බය මේ ඡන්දේ තියන්න අපිට එකතු වෙන්න ඕනේ මොකක් හරි එහෙම කතාවක් ඔබතුමා කියලා තිබ්බා. පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ නෑ කැඳවන්න ඕනේ නෑ. අපි කැඳවන්න කියන්නේ අපි ඡන්දයකුත් එපා කියලා කියන්නේ. ඔබතුමා ඡන්දය එපා කියලා කියනවද? ඔබතුමා ඡන්දය එපා කියන්නේ ඒක ඇවිල්ලා මේගොල්ලන්ගේ මැතිවරණ කොමිසම වැඩ. නෑ ඔබතුමාලා අපි දේශපාලඥයෝ වශයෙන් රටේ ජනතාව අපි ඉල්ලුවොත් අපි ඉල්ලා හිටියොත් සීළු පක්ෂ ඉල්ලා හිටියොත් මොකද්ද ඡන්දයකට තියෙන අවස්ථාව? අපි මොනවද කොහොමද කියලා ඡන්ද කරන්නේ මිනිස්සුන්ගේ? මිනිස්සු අපිට ගහලා පන්නේ. දැනටමත් මේ දේශපාලඥයන්ට බයිනවා. එතකොට අපි මේ ඇත්තටම අපි මේ දේශපාලනය කරන්න අපිට එපා වෙලා තියෙන්නේ. මේ ගන්න තීන්දුව හින්දා අපි කොහොමද ඡන්දයක් ගිහිල්ලා ඉල්ලන්නේ රැස්වීමක් කරන්නේ කොහොමද? ඒ මිනිස්සු අපෙන් අහනවාද මේ මහත්වෝ අපිට කණ්ඩ බොන්න නැති වෙලා ඔබතුමාලා එනවාද මේ ඡන්ද ගැන කතා කරන්නේ දේශපාලනය ගැන කතා කරන්නේ? ඔබතුමා පාර්ලිමේන්තුවත් එපා කියන. එතකොට මොකද්ද විකල්පය? නෑ පාර්ලිමේන්තුවේ පා නෙමෙයි මේක කල් දාලා මේක මේ රට අන්තරාදායක තත්ත්වයක් මේක රට මේ නැති වෙන්න යන ව්‍යසනයක් නේ. ඔබතුමා කියන්නේ ඒ ප්‍රශ්න ඇස්සේ ඔබතුමා කියනවද ඡන්දය හොඳ ඔබතුමාට හොඳයි ඡන්දයක්. ඔබතුමා කියන ඡන්දයක් කියලා ඔබතුමා මට කියන්නේ ඔබතුමා සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන්. ඔබතුමාට ඡන්දයක් ඕනද නෑනේ. ඔබතුමා එළියට බැස්සට පස්සේ ඡන්දයක් නෙවෙයි ඉල්ලන්නේ. ඔබතුමා බලන්න ඔබතුමාගේ රස්සාව කරගන්නේ කොහොමද? ඊළඟට තමන්ගේ පවුලට කන්න දෙන්නේ කොහොමද? ඊළඟ මාසෙ ගත කරන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් ඔබතුමා අනිවාර්යෙන්ම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කරගන්නේ. රටේ ජනතාවගෙන් අහන්න. ඡන්දයක් ඕන කියන ජනතාව කී දෙනෙක් ඉන්නවද කියලා 10 දෙනෙක්ගෙන් අහන්නකෝ. මෙතන වැඩ කරන ඔබතුමාලාගේ මේ ක්‍රූ එකෙන් අහලා බලන්නකෝ. අපිට කුණුහරුපෙන් බණි. ඉතින් එවැනි අවස්ථාවක ඇයි මේ ඡන්දයක් ගහගන්න දැන් අර මට මැමතිවරයෙක් කිව්වා මේ කොළ රත් කරන්න කියලා මේ ඡන්ද කොළ. ඉතින් ඔයිට වැඩි හොඳයි පපඩම් වලින් ඡන්ද කොට හැදුවනම් බදින්න පුළුවන් ඔක්කොම ටික බැදලා පපඩම් ගණන් කරන්න පුළුවන්. මේවා ප්‍රායෝගිකද මං අහන්නේ. එච්චරම මේ බාල තත්ත්වයට යනවාද? ඒක නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා කොරෝනා බෝ වෙන්නේ නැති වෙන්නේ ඡන්ද කරන්න අපි දැනගන්න ඕනේ කියලා. කොහොමද කරන්නේ ඉතින්? එළියට යන්න දෙන්නෙත් නැත්නම් කණ්ඩ බොණ්ඩ දෙන්නෙත් නැත්නම් එළියට ගිහිල්ලා මිනිස්සුන්ට කතා කරන්න දෙන්නෙත් නැත්නම් ඇඳරි නීතිය දාලා තියෙද්දි කොහොමද මේ දේශපාලඥයෝ කොරෝනා හැදෙන්නේ නැතුව මේ වැඩේ කරන්නේ? ඒ හින්දා බොරු කරන්න එපා කියන එක අපි කරන්නේ. අපි ඉල්ලා හිටින්නේ ජනාධිපතිතුමා යම් උත්සාහයක් දරනවා එතුමා මේ දේශපාලනයෙන් ඔබට වෙලා යම් කාර්යභාරයක් කරන්න. එතුමාට ඒකට උදව් කරන්න මේ ඡන්දයක් අපිට ඡන්දේ හෙට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. අපි මැතිවරණයකට බය නැහැ. අපි හැබැයි කොහොමද මැතිවරණයක් ගැන ජනතාවට කියලා කතා කරන්නේ? අපිට දැනටමත් බයිනවා. ජනතාවගේ පඩි කපනවා. කප්පාදු කරනවා අහන්නවත් නැතුව. එතකොට ජනතාව මොකද්ද මේකට කියන්නේ? තමසලා අපේ පඩිත් කපනවා. අපිට එළියට යන්නත් බෑ. අපිට හම්බ කරගන්නත් බෑ. ඒ ඇස්සේ ඡන්දක් තියෙනවා. ඡන්ද තියලා ඒකටත් කෝටි ගාණක් වියදම් කරනවා. බිලියන ගාණක් වියදම් කරනවා ඒකට. එතකොට මේක සාධාරණද කියලා ජනතාව අහද්දි අපි දෙන්න පුළුවන් උත්තරේ අපිටද ඡන්දේ ඕනේ කියලා කියන්නේ. එතකොට අපි නිකම්ම අපි හොඳ දෙයක් කරන්න ආවත් දේශපාලනේ මෙතුමත් යම් වැදගත් දේශපාලනයක් කරනවා. එතකොට මෙතුමන්ලා දැන් ආණ්ඩු පක්ෂනේ ඉන්නේ. අපි මේ ටින්කරේ මොකටද ගන්නෙ? මම කියන්නේ මේකයි. මෙතුමා කියන විදිහට ඔය කළමනාකරණය කරලා ඔබතුමාගේ ඔය කොරියාවෙත් ඔයගේ බැස්ස උඩට ගියා ඊට පස්සේ. මේක මේ අතිශෝක්තියෙන් කතා කරන්න එපා. මේක අමාරුනොත් අය දිගට ගියොත් අපේ රට දිගටම මේකට අය නම් වහන්න බෑනේ. අපේ ආර්ථිකය වැටලා තියෙන තත්ත්වය අනුව මම කතා කරා ව්‍යාපාරවලට අපේ විශේෂයෙන්ම ඔය ඇඟලුම් කර්මාන්තයේ සමහර ආයතන ගෙවන්න ඕනේ බිලියන 4ක පඩි මාසෙකට. මහරජා ආයතනයේ මං හිතන්නේ ගෙවන්න ඕනේ මිලියන 800ක වගේ ප්‍රමාණයක් මාසික පඩිය වැඩ නැතුව. එතකොට එක සමාගමකට තියෙන හොඳම සමාගමකට තියෙන මාසය ගෙවන්න. ඊට පස්සේ මාසෙ ගෙවන්න බෑ. දැන් මාස දෙක දැන් මාස 3 වෙනි මාසෙත් ගෙවන්න වෙනවා. එතකොට කොහොමද මේ උදවිය මේවා ගෙවන්නේ? එතකොට කොහොමද ආදායම මේ 3 වෙනි මාසෙ ගෙවුවත් ආදායම පටන් ගන්න නිෂ්පාදන නැහැ. ඒතර ඒව ගැන හිතන්න ඕනේ. එතකොට ඒව ගැන හිතුවේ නැත්නම් අපි දැන් පරිස්සම් වුනේ නැත්නම් ඉදිරියේදී අපිට ආයේ නැවත මේ රට වහන්න බෑ. එහෙම රට ඇහුවොත් මේ රට ඊට වැඩිය හොඳයි වහලම දාන එක. අය අරින්න බැරි වෙන්නේ. එච්චර තත්වයකට වැටෙනවා මේ ව්‍යාපාරිකයෝ සහ අනිකුත් ඒ උදවිය. ඉතින් අපිට සම්පත් නැහැ එහෙම අපිට රිස්ක් ගන්න පුළුවන්. අපිට රිස්ක් එක වැඩිම තිබ්බේ මාසෙයි වහලා තියන්න. ඒ මාසේ පහු කරා. හැබැයි ජනතාව ඉතාමත් සංයමයෙන් යුතුව ඒ සහයෝගය ආණ්ඩුවට දුන්නා. අපිත් දුන්නා. අපි ඔබතුමාට කවදාවත් බාධා කරේ නැහැ. අපි පාර්ලිමේන්තුව කැඳවන්න කියන ඔබතුමාට පේනවනේ මේ මුදල් සම්බන්ධයෙන් මම ව්‍යවස්ථාවේ පෙන්නන්න නීත්‍යානුකූල නො ඔබතුමාත් එක්ක මම මේක විවාද කරන්න. ඔබතුමා හොඳයි ඒකට විවාද කරන්න දැනුමක් තියෙන හින්දා ඒ සම්බන්ධයෙන් ඊළඟ වටේදී මම ඔබතුමා ඉල්ලා හිටනවා ඒ සම්බන්ධයෙන් අපිට කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. අපිට මේ වටේ දුන්නත් කරුණු ගන්න පුළුවන් ගැටලුවක් මට වෙලා තියෙනවා නම් ඉතින් ඒ සම්බන්ධයෙන් මොකද ඇත්තටම විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. එතුමා මම එතුමාට පෙන්නන්නම් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මෙතුමාලා පෙන්නුවා මම ওই සම්බන්ධයෙන් ඇත්තටම අපි උසාවිය යන්නවත් කැමති නැහැ. 153 තමයි මෙතුමාලා අදාළ කරගත්තේ. 153 මේක අදාළ වෙන්නේ ඉංග්‍රීසියෙන් ඉතාමත් පැහැදිලිව තියෙනවා. ඊළඟ පාර්ලිමේන්තුවේ කියන එක ඉතාමත් හොඳට තියෙනවා අලුත් පාර්ලිමේන්තුව. ඔබතුමාලා ඒක මේ පාර්ලිමේන්තුව කියන එක යොමු කරන්න ඉතාම ලොකු ඉංග්‍රීසි එක සහ සිංහල එක වෙනසක් මොකක් හරි නෑ ඒක තියෙන අභිනව කියන එකට වැඩිය නිව් පාර්ලිමේන්තු තියෙනවා. එතෙන්දී අදාළ වෙන්නේ නෑ වෙනසක් වෙන්නේ නෑ. අභිනව කියන එකේ තේරුම තමයි නිව් පාර්ලිමේන්තු කියන එක. ඉතින් ඒකේ අභිනව කියන එක තමයි බන්දුල ගුණවර්ධන ශ්‍රීමතානන් මේ අර මේ ඒක මේ එන පාර්ලිමේන්තු
පාර්ලිමේන්තුව නෙමෙයි මේ පාර්ලිමේන්තුව කියලා උත්සාහ දරන්නේ. ඒක නෑ. නෑ, ඕන මම බංගලෝක එකක් ගැන මම කතා කරනවා. මම නීතිමය මම කියන්නේ උත්සාහ මම උසාවියට උනත් ඕනනම් ගිහලා ඔප්පු කරන්න. ඒක රටට හොඳයි. අපි ආණ්ඩුවට බාධාවක් කරනවා නෙවෙයි. මම බලාපොරොත්තු වෙනවා උසාවියට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න. මොකද මේක නීත්‍යානුකූල නොවන ලෙස කරොත් මේක රටේ අපේ තියෙන මුදල් ව්‍යුහයට ඒ වගේම රටේ තියෙන තත්වයට ණය සම්බන්ධයෙන් ඉදිරි අනාගතයට විශාල ප්‍රශ්නයක් වෙනවා ඕන ආණ්ඩුවකට. මෙහිදී ඊටාව පැහැදිලිව සඳහන් වෙනවා 150 3 මට තප්පරයක් දෙන්න. මේක හරවගෙන ආවේ නෑ මම. 134 පිටිය. හරි. යටුම් තියෙන්නේ. 153. යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පතක් නීතිය බවට පත්වීමට පෙර මේ දැන් තියෙන අවස්ථාව. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසිරුවා හරින ලැබූ අවස්ථාවක මේ දැන් තියෙන අවස්ථාව. පාර්ලිමේන්තු විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව. මේ ඉදිරියේදී පත් වෙන ජූනි 2 වෙනකොට පත් වෙන්න තියෙන පාර්ලිමේන්තුව. අභිනව පාර්ලිමේන්තුවේ රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වන තෙක්. ඒ දින සිට මාස 3ක් ඉක්ුත් වන තෙක් ජනාධිපතිවරයාට මොකද පාර්ලිමේන්තුවට ආණ්ඩුවක් හදා ගන්න බැරි වුණොත් එහෙම තියෙන තත්ත්වය ඒ මත ජනාධිපතිවරයාට මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් ඒකාබද්ධ අර මුදලින් මුදල් ලබාගෙන වියදම් කරන්න පුළුවන්. හැබැයි මේ තියෙන තත්ත්වය අනුව විශේෂයෙන්ම එතුමාට ඒ කිරීමට හැකියාවක් නැහැ. මොකද ඒකට හේතුව තමයි අතුරු සම්මත ගිණුමකින් අපිට ඔක්තෝබර් මාසේ මම හිතන්නේ ඔක්තෝබර් 2019 ඔක්තෝබර් මාසෙම අතුරු සම්මත ගිණුමෙන් පාස් වුණේ මුදල් ටික. ඊට පස්සේ ඒ ණය සීමාවත් ඒකෙන් අනුමත වුණා. ඒ ණය සීමාවත් 721යි ණය සීමාව තියෙන්නේ බිලියන. ඒක දැන් 841කට දක්වා ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මේ මුදල් ටික මේ ණය සීමාවත් ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මුදල් වෙන් කරද්දිත් අතුරු සම්මත ගිණුමෙන් වෙන් වුණු මුදල් ප්‍රමාණය අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට ඉවරයි. එතකොට ඊට පස්සේ අනිවාර්යයෙන්ම අපේ ඒක නීත්‍යානුකූල එකක් මෙතුමා මට ඒක ආගියු කරන්න පුළුවන් අපිට මම හිතන්නේ ඕන තරම් ඒක අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් තීන්දුවක් ලැබිය යුතුයි. මගේ මේ නිර්වචනය අනුව මේකේ තියෙන නිර්වචනය අනුව ජනාධිපතිවරයාට ඒ මුදල් භාවිතා කිරීමට හැකියාවක් නැහැ. එතකොට ඒක ඉන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ තමයි ඒ අවසරය එන්නේ. හැබැයි අපි මේ සම්බන්ධයෙන් මෙතුමාලට අවිහිරයක් කොහෙවත් කරලා නැහනේ. ඔබතුමාලට අපි කියන්නේ ඒව නීත්‍යානුකූල කරන්න ඔබතුමාලට ඕන නම් කැඳවන්න. මම නම් පාර්ලිමේන්තුව කැඳවන්නට මම කැමති නැහැ. මට එන්න ඕනෙත් නැහැ ඔකට. මේ ජනතාවගේ දැක්කහම මිනිස්සුන් මේකට බැනලා දැක්කහම පාර්ලිමේන්තුවට අපිට පාර්ලිමේන්තුවෙ එන්න ඕනේ නැහැ. හැබැයි ජනාධිපතිතුමාට ඕන නම් නීත්‍යානුකූලව මේක කරගන්න අපි මේ සහයෝගය ලබා දෙන්න අපි කැමති කියන එක අපි කියන්නේ. දැන් මුදල් පාලන කියන කාරණයට කලින් ගත්තාම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදු කරද්දී එතුමන්ගේ කටයුතු එතනින් අවසන්. එතනින් පසු සියලු රාජකාරී පැවිරෙන්නේ මැතිවරණ කොමිසමට කියන කාරණේ ඔබතුමාලා එකග වෙනවද ඒක? එකග වෙනවා. හැබැයි එතුමාට ඔබතුමාට මම පෙන්නන්නම් ව්‍යවස්ථාවෙන් එතුමාට කැඳවන්න පුළුවන් හදිසි අවස්ථාවක නැවත පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. ඒක ඔබතුමා පිළිගන්නවනේ. ඒක තියෙන්නේ 77 තියෙනවා ජනාධිපතිතුමාට නියමිත දිනට කලින් රැස්වීම අවශ්‍ය ස්වභාවික. දැන් මේකේ තව ප්‍රශ්න එනවා. දැන් මෙතුමා මම හිතන අපිට විවාද කරන්න වෙනවා. අපි මෙතන මේ ගහ ගන්න නැහැ ඒකට. මම එතුමාට පෙන්නන්නම් මැතිවරණය පවා කල් දැමීමේ ප්‍රශ්නිකුත් එනවා මේ අර්ථකථනය අනුව. මේ ව්‍යවස්ථාවේම තියෙන මේ සමහර තැන්වල. එතකොට මැතිවරණය කල් දාන්න පුළුවන්ද කොමිසමටම? එතකොට ජනාධිපතිවරයා නිකුත් කරන දිනේටම මැතිවරණය තියන්න ඕනේද? අර 23 යටතේ මැතිවරණ කොමිසමට බලය තියෙනවා. කල් දාන්න තියෙන හැබැයි ඒකටත් ප්‍රශ්නයක් එනවා. ඔබතුමාට ඒකත් පෙන්නන්න. ඒකට ප්‍රශ්නයක් එනවා 23 යටතේ ඔබතුමා කිව්ව එක 24 යටතේ පාර්ලිමේන්තු මැතිවරණ එතුමාට ඒ කල් දැමීමේ හැකියාව එනවා. එතකොට විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා පාර්ලිමේන්තු විසිරුවා හරින ප්‍රකාශනයේ අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රී තෝරාපත් කර දිනේ හෝ දින නියම කොට තිබිය යුත්තේය. එතකොට ඩික්ලරේෂන් එකේ ජනාධිපතිතුමාගේ දිනේ හෝ ඒ දිනේ නියම කරලා තියෙන්න ඕනේ. එතකොට ඒක තමයි වෙනස් කරන්න පුළුවන් කියලා 24 එන්නේ. වෙනස් කරන්න පුළුවන් යම් කාරණයක් තියෙනවා නම් ඒක කල් දාන්න පුළුවන්. හැබැයි එතන ප්‍රශ්නයක් එනවා. එතකොට අර්ථ නිරූපණය යටතේ ඒක මම මේ ව්‍යවස්ථාවේ හොයාගත්තේ අර්ථ නිරූපණයේදී එතෙන්ට ප්‍රශ්නයක් එනවා. එතකොට අර්ථ නිරූපණය දක්වනවා අපි මේ උසාවියට ගිහිල්ලා විවාද කරන්නේ අපි කියන්නේ හොඳ දවසක් දෙන්න මැතිවරණයකට අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක මේ අපි කතා කරමු කියලා කියන්නේ. මේක කොරෝනා වෛරසය ඉවරුණාට පස්සේ මාසයක් දෙකක් ජනතාවට කණ්ඩ බොණ්ඩ දීලා මැතිවරණයට යන්න අපි කිසිම ඒකේ අපිට ප්‍රශ්නයක් නැහැ කියන එක අපි කියන්නේ. ඔයාලගේ නාම යෝජනා පත්‍රවල එහෙම මොකුත් ගැටලුවක් නැහැ. නාම යෝජනා පත්‍රය අපිට එකඟ වුණොත් එහෙම අපිට උසාවියට ගිහිල්ලා දික් කරගන්න පුළුවන් මේ කාලේ. අපිට නොවැම්බර් මාසයේ වගේ කොරෝනා ඉවර කරලා සාතිකයක් දුන්නාට පස්සේ සෞඛ්‍ය අංශ වලින් මාසෙකමාරක් දෙන්න ජනතාවට හම්බ කරගන්න කාණ්ඩ බොණ්ඩ මේක අමතක වෙන්න. ඊට පස්සේ යම් කිසි ආර්ථික ශක්තියක් ජනතාවට ලබා ගන්න අවස්ථාව දෙන්න.
ඊට පස්සේ අපිට මැතිවරණයට කැම්පේන් කරන්න කාලයක් දෙන්න. එච්චරයි. අපි හිතමු දැන් මේක අවුරුද්දක් එකමාරක් ඉදිරියට ගියොත් එච්චර යන්න ඕනේ නැහැ. දැන් මෙතුමා කියන විදිහට කොරෝනා දැන් මේක ඉවරයිනේ කොරෝනා. මෙතුමාගේ රේඛාව අනුව තව සුමාන 2-3කින් කොරෝනා ඉවරයි ලංකාවේ. එහෙම මං කිව්වද? නෑ මගේ කොරෝනා එන මම දැක්කා රේඛාව එන ස්පීඩ් එක මෙතුමාගේ මම දැක්කා මේ පල්ලහැට හොම්බැට් තුංගාලා එන්න ඇනන ලෙවල් එක තිබ්බේ ඒක. මම නෙවෙයි එතන ඒතර හරි ඒතර මාසයක් දෙන්නකෝ. මාස එතන එහෙම ඉවර වෙන්නේ නැත්තම් කොහොමද තන්දයක් තියන්නේ? ඒතර ඔය කියන විදිහට කොළ අල්ලනකොට දැන් අපි මෙතෙන්ටත් කොච්චර අමාරුවෙන්ද ආවේ මාස්ක් එක දාගෙන වෙන මොනවත් නැතුව ඔක්කොම කරගෙන අත හොදගෙන ඔක්කොම කරන්නේ කොහොමද ඡන්දයක දෙවුවා කරන්නේ? හරි දැන් ඒ ටිකත් අපි කාලයක් ගත වුණා කියමු. ඔව්. එහෙම වුණොත් ඔබතුමාලා දැන් ජනාධිපතිතුමා මේක කරගෙන යන්නට ඕන. සාධාරණ කාලයක් බලලා මේක තව මාසයක් දෙකක් බලලා කොරෝනා මේක කළමනාකරණය කරගන්න ක්‍රමවේදයක් හදලා මේ ඇයි මේ හදිසියේ ගහන්න හදන්නේ මේකෙන්ගේ? ඒතකොට මෙතන තියෙනවා ඔබතුමාට මම පෙන්නන්න මේක අර්ථ නිරූපණය පිටුව 200 මහා මැතිවරණයේ අවසාන වීම. ඒ වගන්තියේ තේරුම මේකෙන් කියන්නේ මේ අර්ථ නිරූපණය. මහා මැතිවරණ අවසාන යන්නේ 70 වෙනි ව්‍යවස්ථාවේ 5 වෙනි අපි අර සඳහන් කර අනු ව්‍යවස්ථාව යටතේ කර ලබන ප්‍රකාශනීය නිශ්චය කොට දැක්වෙන දිනේදී හෝ දිනවලදී ඡන්දේ විමසලද සියලු මැතිවරණ කොට්ටාස. එතකොට ඒ දිනේම තියන්න ඕනේ ඡන්දේ මේ නිර්වචනය අනුව. අර්ථකථනය අනුව. එතකොට අපිට අර ප්‍රශ්නේ මොකද පුතෝපට ආපහු කිය? 200 පිටුව අර්ථ නිරූපණය. හරි. ඒකේ 5 170 5 හරි. ඒකේ තියෙනවා දකුණු පැත්තේ පිටුවේ අන්තිමට තියෙන ඡේදය මහා මැතිවරණ අවසාන වීම යන්නේ. අර්ථ නිරූපණය කරන මහා මැතිවරණ ඒකේ සඳහන් කරන්නේ අර අපි කලින් සඳහන් කරපු වගන්තිය. 70 වෙනි ව්‍යවස්ථාවේ 5 වෙනි අනු ව්‍යවස්ථාව යටතේ කර ලබන ප්‍රකාශනයේ ඒ ජනාධිපතිතුමාගේ ප්‍රකාශනයේ ඩේට් එකක් දෙනවා ජනාධිපතිතුමා. ඒ දුන්නේ මම හිතන්නේ අප්‍රේල් 25යි මැයි 14යි. අන්න ඒ දිනේදීම පැවැත්විය යුතුයි කියන එක තමයි මෙතනින් අර්ථ නිරූපණය කියන්නේ. එතකොට අර මේක බලවත් අරකට වැඩිය. මැතිවරණ කොමිසමේ තියෙන ඒකට වැඩිය මේක බලවත්. මේ අර්ථ නිරූපණය මේක සඳහන් කරන ව්‍යවස්ථාවෙම. එතකොට උසාවියේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක ප්‍රශ්න කරලා ඒක මේ ප්‍රශ්නයක් කරගන්න හදන්නේ නැහැ. ඡන්දයක් අවශ්‍යයි රටට අත්‍යවශ්‍යම ඡන්දයක් අවශ්‍යයි. ඒකක් තියෙනවා ඒ සම්බන්ධනොත් තියෙනවා අත්‍යවශ්‍ය අවස්ථාවල ඒ ඡන්දේ පවත්වන්න ඕනේ. අපි කියන්නේ අපි කතා කරගෙන ඉස්සරෝ මේ ජනතාව ගැන හිතමු. ජනතාව ගැන හිතලා කොරෝනා මර්ධනය කර අතිශෝක්තියෙන් කතා කරලා දැන් පවිත්‍ර කිව්වනේ ඉවර වෙනවා කියලා කිව්වනේ. දිනයකුත් දුන්නයි ලංකාව එකම රට දිනයක් දුන්න රට මේ මැච් එකක් කරනවා වගේ දිනයකුත් දුන්නනේ. එදා ඉවර වුණේ නැහනේ. මෙතුමාලා බලාපොරොත්තු වුණා හිතුවේ නෑ නේවි එකට හැදෙයි කියලා හිතුවේ නෑ තව කට්ටියට හැදෙයි කියලා හැබැයි හැදුනා. ඉතින් මේ වගේම අපි බලාපොරොත්තු නොවන මෙතුමා කිව්වා දෙන්නෙක් හම්බුණා කියලා. ඒ දෙන්නගෙන් තව කීයකට හැදිලාද? ඒත් රැන්ඩම් ටෙස්ට් කරලා දෙන්න අහවෙලා තියෙන්නේ. එතකොට 1000ක් ඉන්නවා කියන එක ලොකු අතිශෝක්තියක්ද? රැන්ඩම් ටෙස්ට් 1000ක් කරලා දෙන්නෙක් අහුවෙනවනේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අහුවෙනවනේ. තව මිලියන 20ක් ටෙස්ට් කරා නම් තව කී දෙනෙක් අහුවේද? එතකොට අපි කියන්නේ මෙතුමාලත් එක්ක අපි විවාදයක් නෙමෙයි ඇති කරන්නේ. මේක මේක භයානක දෙයක්. මේක මේ විහිළුවට ගන්න පුළුවන් අපේ දේශපාලන බලය රැක ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊට වැඩි අපේ රට විනාශ වෙන්න පුළුවන්. අපිට ජීවත් වෙන්න බැරි වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අපිට ආදායම් නැති වෙන්න පුළුවන්. ජනතාවට වැඩ කරගන්න බැරි වෙන්න පුළුවන්. මේක අපිට දිගට අදින්න බෑ. ජනාධිපතිතුමාම දන්නවා. ජනාධිපතිතුමා කිව්වා මම ගිහිල්ලා ඉවරයි මෙතනින් එහාට කියලා. එතුමා ඒකයි මේ එතුමා මේ මිනිසුන්ගේ පඩි ගන්න එතුමා ඉල්ලනවා නෙමෙයි. එතුමාට කරගෙන යන්න බෑ මේකට පඩි ගෙවා ගන්න විදියක් නැහැ. ඒ ආදායම නැතුව මේ කොළඹ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ සමාගම් 200 300කින් ඒ බදු ආදායම් ගන්න නැතුව මේ ටික ගෙවා ගන්න බෑ. ඒ අර කලින් කරපු වැරදි හින්දා ඒ බදු ආදායමෙන් බිලියන 450ක් එතනින් කැප වුණා. හොඳයි අපි ඉතින් ඒ ප්‍රශ්න තියෙද්දි තමයි මේ තත්ත්වය තියෙන්නේ. මේට වැඩි වගකීමෙන් කටයුතු කරන්න වැඩිපුර ගත්ත කාලයත් මේ වටේදී අපි ලබා දුන්නා. හරි. ඔබතුමා අවස්ථාව. හොඳයි. මුලින්ම මම එන්න කැමති දැන් මෙතුමා කිව්වා අපි එතුමල්ලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය ගැන එතුමල්ලා හිටියනම් මොකද කරන්න කියන එක කතා කරා. එතුමා කිව්වා එතුමල්ලා කාලේ ඔබ ප්‍රශ්න කරද්දි කිව්වා ඔබ එතුමල්ලාට පාස්කු ප්‍රයාරය වගේ ඒවට මුණ දෙන්න උනා කියලා. පාස්කු ප්‍රයාරය මැතිතුමනි මට මතක වෙන්න උනේ ගිය අවුරුද්දේ. ඔබතුමාලාට මේ රට බාර දෙද්දි අපි 2014 ඔබ දන්නවා 2005 දී මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට බාර ගන්නකොට යන්තම් ඒකපුද්ගල දලදේශ නිෂ්පාදනය ඩොලර් 1000ක් වෙලා තිබ්බේ. හැබැයි අපි ඔබතුමාලාට බාර දෙද්දි 2014 අග වෙනකොට 3819යි. ණය ප්‍රමාණය කීයද? පොඩ්ඩකින් අපි කතානේ මම දැන් ඔබතුමා මට ඔක නිහෙන්න වෙන්න කිව්වා මම නිහෙන්න ඔබතුමාට කාරණේ මම ඩිස්ටර්බ් කරලා. ඔබතුමාට මම ඩිස්ටර්බ් කරා ඔබතුමා කාරණේ කියලා උනාට පස්සේ ඒක ප්‍රශ්නයක් කිව්වා. දැන් මේක මොන කතාවක්ද? පටන් ගත්ත පොඩි මට මාර ඩිස්ටර්බ් කරලා කරා. ඔබතුමා ඉනානුකූලව ඇසිරෙන කරා. මම ඔබතුමාට අවස්ථාව දුන්නා. ඔබතුමා දානුඩාවට පස්සේ සැර වැඩි කියලා මේ නැත්තම් අපි කාරණේට එමු මේ ප්‍රශ්නයක් තියෙනවා නම් එතුමාගේ බාධාව එතුමාට කරන්න දෙමු මගේ කතාව මම කරන්නේ. ඒතර ඉවරයිනේ මේක. ණය ගැන පොඩ්ඩක් කිව්වා. 3008 ඒක පුද්ගල ආදායම 3819 අපි මෙතුමාට රට බාර දෙද්දි. අවුරුදු 5ක් රට පාලනය කරලා. අවුරුදු 5ක් මෙතුමාලා රට පාලනය කරලා. 2019 අග වෙද්දී ඩොලර් 3852යි. මෙතුමන්ලා
අවුරුදු 5ටම ඒක පුද්ගල ආදායම වැඩි කරේ $33යි. අවුරුද්දට $6යි. එතකොට එහෙම කරපු අය ඇෆ්ගනිස්තානයට වඩා පහළට ආර්ථික වර්ධන වේගය පල්ලෙහාට දාපු රටක්. අපි යුද්ධ කරා. මෙතුමේ පාස්කු ප්‍රහාර කියන්නේ මුළු ඒ අවුරුදු 5ෙම එක දවසයි වුණේ පාස්කු ප්‍රහාරය. හැබැයි අපේ 2005 සිට 2010 දක්වා අවුරුදු අපි පොඩ්ඩක් බෙදුවන්න ගොඩනගා ගන්න දෙමු කතාව. 2005 සිට 2010 දක්වා අවුරුදු 5ේදී අවුරුදු 5න් හතරමාරම අපි යුද්ධයක් මැද තමයි 6%කට වැඩි ආර්ථික වර්ධනයක් පෙන්වන්නේ. මෙතුමලට අවුරුදු 5ටම එක දවසක් ත්‍රස්තවාදීන් ගාලා අපි අවුරුදු 4මාරක් ගැහුවා. 6%ට වැඩි ආර්ථික වර්ධනය. මේ එක දවසක් ගහලා 2.3ට වට ගත්තා නම් අර වගේ අවුරුදු 5ක් තිබ්බනම් මෙතුමල්ලා රින ගිහිල්ලා කොංගෝටත් වඩා ලංකාව පල්ලෙහාට ගෙනියනවා. ඕම හොඳ නම් ඔබතුමා චම්පික මැතිතුමාත් එක්ක අපිත් එක්ක ආවේ ඒ වෙලාවේ. මම ආවේ නැහැ තමුන්නාන්සලා. ඇවිල්ලා ගියා. තමුන්නාන්සලාත් එක්ක ආවේ නැහැ. තමුන්නාන්සලා පස්සේ ආවේ නැහැ. මම ඉස්පිරිතාලේ ඉඳි ජාතික ලූර්ම එළියට ආවා. ඔබතුමා ඇවිල්ලා අපිට කතා කරලාත් එක්කනේ ගියේ. මම එතුමාලා කතා දැන් එතුමාට ඒක ඕකට සුජීවී එතුමා පෞගිය අවුරුදු 5ක් තමුන්නාන්සලා ආපු ප්‍රශ්නෙට උත්තර දීලා මේ රටේ ජනතාව මට කොළඹ දිස්ත්‍රික්කේ ජනතාව ඔබතුමා තරම් කරන කොළඹ දිස්ත්‍රික්කේ ජනතාව මට මනාප 1,99,000ක් දුන්නේ තමුන්නාන්සලා කියන ඔය පදන විරිත කතාව පිළිගන්නේ නැතුව. ඒක නොකර නම් එහෙම දෙකමාරක් හම්බ වෙනවා. දැන් මෙතුමා මේ පිළුණු කතා ඇදලා ගන්න. ඕකට අවුරුදු 5කට කලින් අපි උත්තර දුන්නේ. ජනතාවත් ඒක පිළිගත්තා. මෙතුමලා අසාර්ථකයි කියලා පෙන්නුවම මෙතුමා කතා කරනවා කහා කියන කුණු ගොඩක්. ඒ කියන්නේ මෙතුමාට විවාදයේ මාතෘකාවේ ඉන්නවත් බෑ. එච්චර දුර්වලයි ඔබතුමා. ඊළඟට ලැජ්ජයි මෙතුමනි. ඊළඟට මෙතුමා අහනවා ඡන්දේ තියන්න ඕනියයි. ඒතර මෙතුමාලා මේ වැඩ බැරි කට්ටිය, රට කාපු කට්ටිය තියනවා පීටියන වැඩේ දෙනවල ලස්සන්ට. ගෞරව මෙතුමනි ඡන්දේ තැබිය යුත්තේ ඇයි? ඔබ දන්නවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මීට සති දෙකකට කලින් කිව්වා මේක වසරක් සහ දෙකක් ඇතුළත වසරක් ඇතුළත වැක්සීනයක් හදාගන්න පුළුවන් වෙයි කියලා ඒ කට්ටිය අනුමාන කරනවා. නමුත් වසර දෙකක් දක්වා මේ රෝගය පවතීවි කියලා. හැබැයි දැන් දවස් 3කට කලින් මැයි 11 වෙනිදා නිකුත් කරපු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයේ කියන්නේ කොරෝනා රෝගය අවසන් විය හැකි දිනයක් කිව නොහැක. මෙය කිසි දිනක අවසන් නොවී පැවතුන එකයි ගණන් ඇදීම සමස්ත වශයෙන්ම සමස්ත ලෝකයේ කොහේ හරි තැනක තියෙනවා. ඒ නිසා ඉදිරියේදී කොරෝනා වෛරසය සමග ජීවත් වීමට ලෝකයා හැඩගැසිය යුතුයි. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැයි 11 ප්‍රකාශය අනුව නම් මේ වෛරසය අවසන් වෙන්නේ ඒකත් එක්ක ජීවත් වෙන්න අපි ඉගෙන ගන්න වෙනවා කියලා. දැන් අපි නිතර අත් හොදනවා, මූණ වැසුම් දාගෙන ඉන්නවා, පුළුවන් තරම් සමාජ දුරස්ථභාවය තියාගන්නවා. එතකොට ඒක නම් කතාව. දැන් මෙතුමා කියන විදිහට ලංකාවේ කවදාකවත් ඡන්ද නැහැ. ඇයි? කොරෝනා ඉවරුනාට පස්සේ තමයි ඡන්ද තියන්නේ. මම බලන්නද? ඔව් ප්‍රශ්න. නෑ ඒක වෙන්නේ නෑනේ. ඒක වෙන්නේ නෑනේ. මොකද ඔබතුමා කිව්වනේ ඔබතුමාගේ chart එක අනුව මේ මානුව කියලා කියන්නේ ඔබ අනුව නෙවෙයි මම මේ කතා කරන්නේ. දැන් මානුව නෙවෙයි මම මේ කියන්නේ ඔබතුමා අනුව. කොරෝනා ඉවර වෙනවනේ. සුජීව මන්ත්‍රීතුමා ඔබතුමා හරියට ආන් ඉන්නේ නෑ. ගරු මන්ත්‍රීතුමනේ ඔබතුමාලා ලොකු හැකර කටක් තියෙන. හැබැයි කන් දෙකකුත් තියෙනවා. ඒකද වැඩියෙන් අහලා ඊට පස්සේ කතා කරනවා. ඔබතුමා මිර එකක් දිහා බලලා කතා කරන්නේ. නෑ මට පේන්නේ ඔබ විතරයි. මේ මෙතන කන්නාඩිය නෑ මේ පේන්නේ ඔබ. ඒ කියන්නේ සැකයක් තියන. මොකද ඔබතුමා මතක තියාගන්න මගේ ඔබතුමා අනුව මානුව නෙවෙයි. ඔබතුමා අනුව ඔබතුමාගේ chart එකක් පෙන්න ඔබතුමා පල්ලයට යනවා කියලා. කොරෝනා ලංකාවේ මේ මොහොතේ පල්ලයට යනවා. ඉතින් යනවා ඉවර වෙනවනේ. ඒක හොඳයි නීති. ඉතින් හොඳයි ඉවර වෙනවා නම්. දැන් මම මේ කියන්නේ මගේ මතය නෙවෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය. ඉතින් හරි. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මොකද්ද කොරෝනා රෝගය අවසන් වීමක් කියන්න බෑ කියලා. ඒකත් එක්ක ඉන්න වෙනවා කියලා. මෙතුමා කියනවා කොරෝනා අවසන් වෙලා ඡන්ද තියෙනවා. ඒ නිසා කොරෝනා ඉවර වෙලා ඡන්ද තියන්න බෑ. කොරෝනා හැමදාම තියෙනවා. ඔබතුමාලට ඕනේ කවදාකවත් ඡන්ද නැති කරලා මේ රටේ ඔබතුමාලා පුංචි ඡන්දේ අවුරුදු දෙකමාරක් පුදුම ගත්තා. ඔබතුමා කිව්වනේ කවුද ඡන්දයක් කියලා නේ ඔබතුමා අහුවනේ මගෙන්. ඔව් දැන් මම පැහැදිලි කරන්න යන්නේ. ඒකයි ඔබතුමාට ප්‍රශ්නේ උඹට බලන්න කොච්චර ඔබතුමා මේ දෙබිඩි කතාවද දෙබිඩි කතාවේ ඔබතුමාට කාරණේ එක ඔබතුමා ඇහුවා අපි ඡන්දයක් ඉල්ලනවාද කියලා ඔබතුමා කිව්වා. මම නෙවෙයි ඡන්දයක් ඉල්ලන්නේ කියලා ඔබතුමා කිව්වා. මම ඉල්ලන්නේ නම් ඡන්දයක් තියන්න ඕන කියලා පැහැදිලි කරලා දෙන්න යන්නේ. ඉතින් අහගෙන ඉන්නේ නැහැ නේ දෙයියෝ. ඔයා කන් දෙකක් තියෙනවා මේ තමයි කන් දෙක. ඔය කට එකයි තියෙන්නේ. දෙයියෝ එහෙම මවන්නේ හේතුවක් ඇතුව. මඩතර ලොකු නෑ කන් දෙක. දෙයියෝ කෝක වහලා තියෙන හේතුවක් ඇතුව. නැත්නම් ඔබතුමාට කටවල් දෙකක් දෙපැත්තේ හයි කරලා එක කණක් මෙතන දාන්න තිබ්බනේ. මගේ නායකයි ඔබතුමාගේ ලොකු නෑ. ඒකයි මට සමාව වෙන්න ඕනේ. එතකොට ඊළඟට මෙතුමාට මේ කාරණේ පැහැදිලි කරන්න ඕනේ. ඒ එහෙනම් ලංකාවේ දැන් මෙතුමල්ලා තියෙනවනේ. ඔකට කියනවා මැතිවරණ බීතිකාව. ෆෝබියාවක් තියෙනවා මෙතුමල්ලට. පුංචි ඡන්දය ගන්න මට අද අපේ ඉන්න උපුල්ගමගේ කියලා මේ දෙවිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රීතුමා මට අද කතා කරලා කියනවා එක්සත් ජාතික පක්ෂයට දැන් වැදිලා තියෙන්නේ අපිට කරපු සාපේ. පුංචි ඡන්දේ අවුරුදු දෙකමාරක් කල් දැම්මා. පළාත් සභා ඡන්දේ දින නියමයක් නැතුව කල් දැම්මා. එතකොට මෙතුමල්ලා ජනතාව ඉස්සරහට කවදාකවත් යන්න කැමති නැහැ. ඉතින් පාර්ලිමේන්තු ඡන්දෙත් කවදාකවත් තියන්න එපා කියලා තමයි මෙතුමලා කියන්නේ. එහෙම කියලා මෙතුමා මෙතන කිව්වේ නේද? අනිත් කට්ටිය ඔක්කොම කියන්නේ පරණ පාර්ලිමේන්තුවේ යලි කැඳවන්න දැන් උසාවිත් ගිහිල්ලා තියෙනවා. ඇයි?
ඡන්දයක් තිබොත් මේක මෙතුමා දිනයි. මෙතුමා ගැන මට ඕන කීද මෙතුමා පරාද නැහැ. එතුමා ජනප්‍රිය චරිතයක් විරුද්ධ පැත්ත හිටියත් ඒක කියන්න ඕනේ. එතුමා දිනයි. හැබැයි ඊටියේ සාතිශය බහුතරයක් පරාද වෙනවා. එතකොට ඒ නිසා මේ අයද මෙතුමා බයත් නැහැ පාර්ලිමේන්තුව කැඳවන්න එක ඕනේ ඡන්ද ගැන ඒක වෙන කතන්දරයක්. හැබැයි මෙතුමන්ලගේ සාතිශය බහුතරය කියන්නේ ඡන්ද එපා පරණ පාර්ලිමේන්තුව කැඳවන්න. මොකටද? ජනතාව ඉස්සරහට ගියොත් අනිවාර්යෙන් ගෙදර යවනවා කියලා දන්නවා. මෙතුමන්ලා අද හැමෝම කියන්නේ මෙතුමන්ලා හිටියානම් අපි දැන් එන ඇමරිකාවට ෆයිට් එකක් දෙනවා. මම නෙවෙයි කියන්නේ මේ කාටුන් ශිල්පීන් කාටුන් ඇඳලා තිබ්බා. ඔබතුමාලා ආණ්ඩුව තිබුණා නම් ඇමරිකාවත් එක්ක දැන් අපි තරඟේ ඉන්නවා පළවෙනි ස්ථානයට. වැඩිම මරණ සංඛ්‍යාව කොහෙද? ලංකාවද ඇමරිකාවද? එක ළඟ යන්නේ. වැඩිම රෝගීන් සංඛ්‍යාව ලංකාවද ඇමරිකාවද? එහෙම නොවුනේ ගෝඨාභය රාජපක්ෂ වැනි විශිෂ්ට නායකයෙක් තෝර ගැනීමට මේ රටේ ජනතාව වාසනාවන්ත වෙච්ච බව මම නෙවෙයි කියන්නේ දෙපැත්තටම ගහන කාටුන් ශිල්පීන් තමයි කියන්නේ. එතකොට මෙතිතුමනි ඔබ මෙතෝ ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. ඡන්දෙ තියන්නේ මොකද්ද? පාර්ලිමේන්තුව කැඳවන්න පාර්ලිමේන්තුව නැතු දුවන්න බෑනේ. එක්ක පරණ පාර්ලිමේන්තුව කැඳවන්න වෙනවා එක්ක ඡන්දයක් තියලා අලුත් පාර්ලිමේන්තුවක් හදා ගන්න වෙනවා. පරණ පාර්ලිමේන්තුව කැඳවනකොට අපි බයයි. ආණ්ඩුවට තියෙන മന്ത്രി ධූර 96යි. විපක්ෂයට තියෙන 129ක්. විපක්ෂයේ පාලනය කරන බහුතරයේ තියෙන පාර්ලිමේන්තුව. ඔය බහුතරය තමයි මහ බැංකුව හොරා කෑවේ. ඇෆ්ගනිස්තානට වඩා ලංකාව ආර්ථිකය පල්ලෙහාට දැම්මේ. ඒ වගේම පුංචි ඡන්දේ පළාත් සභා ඡන්දේ කල් දැම්මේ. අපේ දේශීය සම්පත් මර්මස්ථාන නොරටුන්ට විකුණන්න කටයුතු කෙරුවේ. මේ කටයුතු ඒ පාර්ලිමේන්තුව රැස් වෙනවට මේ රටේ ජනතාව බයයි. ජනාධිපතිතුමා පවිතුවගෙන කකුලෙන් අදින්නේ නැහැ කියලා. ඔව් අර එක අබද්ධ ප්‍රකාශනයක් දීලා කියනවා. දැන් මෙතුමාලා බලන්න මම දැන් කතාව පටන් ගද්දිම කිව්වා මෙතුමාලා කියනවා රෝගීන් සංඛ්‍යාව හංගනවා මරණ සංඛ්‍යාව හංගනවා මෙතුමාලා පාර්ලිමේන්තුවේ අවසාන දවස පෙබරවාරි 20 තමයි පාර්ලිමේන්තුවේ අන්තිම දවස. මොකද්ද කරේ? පරිපූර්ණ ජනාධිපතිතුමා මෙතුමන්ලා කාලේ දුන්න කොන්ත්‍රාත් වලට මුදල් ගෙවන්න කියලා පාර්ලිමේන්තුවට අපේ ආණ්ඩුවේ අගමැතිතුමා හරහා ඉදිරිපත් කරා පරිපූර්ණ කැස්ටමේන්තුවක්. ඒකට සහාය දෙන්නේ නැතුව මෙතුමන්ලා ඒකට සහාය ඉවත් කර ගන්නවා කියලා අපි ඉන්නවා ඔබතුමා දන්නවා බිස්නස් කමිටි එක. පක්ෂ නායකයන්ගේ අර රැස්වීම. එතනදී සජිත් ප්‍රේමදාස මහත්තයා මමත් එතන හිටියා. සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා අපි සහාය දෙන්නේ නැහැ විත්ඩ්‍රෝ කරගන්නවා. ඒ අනුව අපට සිද්ධ වුණා මේ මෙතුමන්ලාගේ කොන්ත්‍රාත් කරුවන්ට ගෙවන්න ඉදිරිපත් කරු පරිපූර්ණ කැස්ටමේන්තුව ඉවත් කරගන්න. මෙන්න සහාය දෙන හැටි. ඒ නිසා මෙතුමන්ලාට තියෙන නරක ඉතිහාසයක්. දැන් බලයක් නැතුව බොරු කියමින් පච ඇද බාමින් මෙතුමන්ලා උත්සාහ කරනවා ජනාධිපතිතුමා කකුලෙන් අදින්න. බලයක් නැතුව හිටපු മന്ത്രിවරු. ඉතින් මේ අයට පණ දුන්නොත් මේ පණ දෙන්න කියන්නේ භූතේකට, බිල්ලෙකුට, යක්ෂයෙකුට. ඒ යක්ෂයාට පණ දෙන්න බෑ. ඊට වඩා හොඳයි ජනතාවට මොනතරම් දුෂ්කරතාවසේ. දැන් දකුණු කොරියාවේ මැතිවරණයක් තිබ්බා. ලෝකයේ අනිත් රටවලට සිද්ධ වෙනව කවදා හරි දවසක ඡන්ද තියන්න. දැන් රටවල් 44ක් ඡන්දේ කල් දාලා තිබ්බා. දැන් ඒ අය මුලින් අර මෙතුමා කියන කාගේ මාස දෙකෙන් මාස තුනෙන් මේක ඉවරයි කිව්වා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මේ අවසන් වන දිනයක් නැති වේවි. හැමදාම මේක ලෝකයේ පවතිවි. කොරෝනා සමග ජීවත් වන්නට ලෝකයට හුරු වෙන්න සිද්ධ වේවි. මම නෙවෙයි කියන්නේ මේ සෞඛ්‍ය පිටන ලෝකයේ තියෙන අධිකාරී සංවිධානය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය. ඉතින් ඒක නම් උත්තරේ. එහෙනම් දැන් අපි කලින් හිටියනම් අපි ඉස්සර හිටියේ කොරෝනා ඉවර කරලා ඡන්දේ තියමු. ඉතින් කොරෝනා ඉවර වෙන්නේ නැහැ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය මයි 11 කියනවා නම් දැන් ඉතින් අපිට සිද්ධ වෙනවා හිතා ගන්න. අර එහෙනම් අර කවදාකවත් ඡන්දේ නැතුව බෑ ජනාධිපතිතුමාට සහාය දෙන ශක්තිමත් පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනේ. ජනතාව ඒක ලබා දෙන්න ලෑස්ති. විශේෂයෙන්ම මුළු ලෝකෙම කොරෝනා වලින් මැරෙද්දි, කොරෝනා වලින් රට අඩපණ වෙද්දි, කොරෝනා වලින් බේරගත්ත ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට කළගුණ සලකන්න ජනතාව අවස්ථාවක් වෙනකම් බලන් ඉන්නවා. ඒ අවස්ථාව ලබා දී. මේ වෙලාවේ මැතිවරණයකට කැමැති සූදානම් කියන කාර්ය. එහෙම සූදානම් නොවුනොත් ලෝකේ කොරෝනා ඉවර වෙන දවසක් නැත්තම් ලංකාවේ කවදාවත් මැතිවරණ නැහැ. ඒක දෙන වෙන්න ඕනේ. අපි කොරෝනාත් එක්ක මැතිවරණ විතරක් නෙවෙයි අන්සියලුම වැඩ දැන් අපි වැඩට යනවා මේ දවස්වල. බස් එකේ යන විදිය වෙනස් වෙලා තියෙනවා. ආයතනෙට ගිහලා අත හොදනවා. මුව වැසුම් දාගෙන ඉන්නවා. කොරෝනාත් එක්ක වැඩ කරනවා අපි. කොරෝනාත් එක්ක බස් එකේ යනවා. අද පෙන්නවා දකුණු ඇමේසන් වනාන්තරයේ ඉන්න ගෝත්‍රික නායකයෙක් මිය ගිහිල්ලා ඔවුන්ගේ ගෝත්‍රික නැටුම් නටනවා. ඒ ඇඳුම් ඇඳගෙන නටනවා. හැබැයි මාස්ක් එක දාලා, මුව වැසුම දාලා. කොරෝනාත් එක්ක නටන, ගයන, සංස්කෘතික දේ ඔක්කොම කරනවා දැන්. එහෙනම් කොරෝනාත් එක්ක ජීවත් වෙන්න වෙනවා නම් කොරෝනාත් එක්ක අන් සියල්ල කළ හැකි නම් කොරෝනා එක්ක මැතිවරණත් පවත්වන්න සිද්ධ වෙනවා. දකුණු ඇමරිකාව නම් දකුණු කොරියාව නම් දැන්ටම කරා. අනිත් රටවල් ගන්නවා. රටවල් 41ක් දැන් මැතිවරණවලට ලෑස්ති වෙනවා. අපිට වෙන විකල්පයක් නැහැ. මොකද අර බියකුරු මේ රට බෙදන්න ඉඩ තියෙන. මේ රටේ සම්පත් විකුණන්න ඉඩ තියෙන. දැන් මෙතුමාලා පාර්ලිමේන්තුව කියලා පාර්ලිමේන්තු මැතිවරණ තහනම් කළා දෙම්මෝ. ඒක නිසා අපිට වෙන විකල්පයක් නැහැ. මේක කරන්න සිද්ධ වෙනවා. දැන් මෙතුමා කිව්ව එක කාරණයක් තියෙනවා. මට මේකට උත්තර දෙන්න ඕනේ. එතුමා කියනවා එංගලන්තයේ එතුමාගේ සහෝදරයා ඉඳලා එංගලන්තයේ තත්ත්වය පැහැදිලි කරා. ලෙඩු ස්පිරිතාලෙවත් ගෙනියන්නේ නැහැ. හැබැයි එංගලන්තයේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා.
the hammer and the string කියලා තීරයක් තියෙනවා. ඒකෙන් කියන්නේ ඔය herd immunity වලට යන තමයි මෙතුමා කිව්වනේ මම බටහිර ක්‍රමයක් ගැන කතා කරලා ටෙස්ට් ඔබතුමා කිව්වා ඔබතුමා බටහිර කියලා කිව්වා. ඔබතුමා මාව මේ ඔව්, නිකන් හංගුනේ. ඒකට හේතුවක් තියෙනවා. ඔබතුමා හැම වෙලේම ටෙස්ට් කියනවා. හැම වෙලේම කිව්වේ නේද කිව්වා. ඔබතුමා මේ ඒක ඇවිල්ලා බටහිර විදිය. හැම වෙලේම කිව්වේ නෑ එකපාරක් කිව්වා ටෙස්ට් කරන්න ඕනේ කියලා. එච්චරයි. ඔබතුමා මේ දාන්න එපා මේ. මගේ රටේ ජනතාවට ආරාධනා කරනවා. කීපාරක් එතුමා වැඩසටහන කිව්වද කියලා. ඒක වැරදි. ඒක තමයි බටහිර ක්‍රමය. ඇමරිකාවේ ඒක අවශ්‍ය නැහැ. මොකද අපි දැන් ඔය කට්ටිය හඳුනගෙන ගෙනියලා දැන් මෙතුමා කියන ආකාර ලෙඩ්ඩු 1000ක් මැද ඉන්නවනම් නෑ කට්ටිය අඳුරගත්ත කට්ටිය ටෙස්ට් කරන්නේ පළවෙනි දවසේ ලෙඩ්ඩු 1000ක් එතන ඔබතුමා ටෙස්ට් කරලා නෙමෙයිද නාවික හමුදාවේ කට්ටිය අඳුරගත්තේ? ටෙස්ට් කරේ අපි ඒ අයව ටෙස්ට් කරේ අපි කිව්වේ නෑ ඔහෙ ටෙස්ට් කරන්න කියලා. අපි කිව්වේ ඒ තියෙන කට්ටිය කොහොමද ටෙස්ට් කරනවා? ඒක තමයි ඒ කියන්නේ සැකකටයුතු සියලු දෙනාම ටෙස්ට් කරනවා. අහමු ටෙස්ට් කරනවා. ඉතින් ඒක ඇමරිකාවේ එතකොට දැන් ඔය ඇමරිකාවේ තියෙන්නේ කොමියුනිටි ටෙස්ට් එක. ඔබතුමා කියන එකයි මේක දෙක. අපි දන්නවා herd immunity කියන එක. අපි අලුත් දේවල් නෙමෙයි අපිත් කියනවා ඔබතුමා වගේ හැම ඇන්ද ස්ට්‍රින් තියෙන්නේ. මොකද හැම ඇන්ද ඩාන්ස් තියෙන්නේ. මොකද කරන්නේ? ඒකින් කියන්නේ රෝගේ මුලින් එද්දී දැඩි ක්‍රියා මාර්ග අරන් පාලනයකට නතු කරලා සෞඛ්‍ය සේවාවට පාලනය කළ හැකි මට්ටමේ තියාගන්න. ඒත් හැම මිටියෙන් ගහලා තලා ගන්න. තැලුවම් පුන්ටේ පොඩ ඔලුව උස්සනවා සැරින් සැර. මෙතුමා කිව්වා වගේ පල්ලයට යනවා උඩ එනවා. පල්ලයට උඩ. ඒක ඩාන්ස්. ඒතකොට හැබැයි පොඩ ආවට ප්‍රශ්නයක් නෑ. දැන් ලංකාවේ ඉමර්ජන්සි බෙඩ්ස් හදිසි දැඩි සත්කාර ඇදන් තියෙන්නේ 800යි. 600. හැබැයි නෑ 800ක් තියෙනවා. ඒත් අපි වැඩි කරලා පටන් ගත්ත 600 අපි 800 දක්වා කැපැසිටි වැඩි කරන් තින්නේ. හැබැයි ඒකෙන් අපිට 200යි වෙන් කරන්න පුළුවන් මේ රෝගීන්ට. මොකද තව වකුගඩු රෝගීන් ඉන්නවා, හෘද රෝගීන් ඉන්නවා, හදිසි අනුතුරු වෙනවා. ඒතකොට 200ක් දෙනවා නම් සාමාන්‍ය අපි ලෝක අනුපාතය තමයි ලෙඩ්ඩුන්ගෙන් 5% විතර තමයි අසාධ්‍ය වෙන්නේ. එහෙනම් අපිට අසාධ්‍ය රෝගීන් බලා ගන්න 200ක් පහසුකම් තියෙනවා නම් 200 5යි නම් 100 4000යි. එහෙනම් වෙනත් වචන වලින් කියනවා නම් දැන් තියෙන මට්ටමේ ලංකාවට උපරිමයේ ලෙඩ්ඩු තියාගන්න පුළුවන් 4000ක් පමණයි. දැන් අපි 925 ඉන්නේ. එහෙනම් මොකද අපි කරන්න ඕනේ? මේක 4000 වුණොත් එංගලන්තේ වගේ අපිට සිද්ධ වෙනවා. ඔයාලා ලෙඩ නම් ගෙදරට වෙලා ඉන්න අපිට ස්පිරිතාලෙ ගෙන්න. දැන් ලෙඩ නෙවෙයි. කොරෝනා කියලා සැක හිතන එක්කන තල්ලන් ගිහලා ස්පිරිතාලෙ තියෙනවා. ඔබ දක්වන අර සංඛ්‍යා ලේඛන කියන්නේ සැකසහිත රෝගීන් සංඛ්‍යාව. එහෙම කට්ටිය ගෙනියන්න පුළුවන් වෙලා තියෙන අපි ඉඩ තියෙන හින්දා. ඉඩ ආවේ කොහොමද? දැඩි ක්‍රියාමාර්ග කරන් මිටියෙන් තලපු හින්දා හැම තියරි එක. හැම ඇන්ද ඩාන්ස් තියරි. ඉතින් ඒ නිසා තමයි එංගලන්තේ වුණු දේ ලංකාවේ වුණේ නැත්තේ. මේක වෛරස් රෝග සම්බන්ධයෙන් ලෝකේ කොමියුනිටි මෙඩිසින් වල තියෙන න්‍යායක්. ඒ න්‍යාය අපි ප්‍රායෝගිකව මහ පොළොවේ කරා. ඒගොල්ලෝ න්‍යායවල් කතා කර සාකච්ඡා කර හිටිය අපේ ඇක්ෂන් මෑන් කෙනෙක් හිටියේ. දැන් ඉස්සර සමාවෙන්න ඔබතුමාගේ හිත රිදෙනවත් දන්නෙත් නැහැ. හිටපු අගමැතිතුමා එහෙම ඒ කාලේ නෑ හිත රිදෙන්නේ කියන්නේ. හිටපු අගමැතිතුමා ඒ කාලේ කමිටු දානවා. ඔබතුමාට මතකයි. කමිටු දානවා සාකච්ඡා කරනවා වාර්තා හදනවා වාර්තාව දාගන්නවා ලාච්චුවේ. ඇක්ෂන් නැහැ. අපි අයින් කරේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ওই කමිටු නැහැ. පොත් හදාදා ඉන්නේ වැඩේට බැස්සා වැඩේ ඉවර කරා. ඊට පස්සේ අනිත් කට්ටිය එතුමා වැඩේ කරපු විදිහ ගැන පොත් ලියනවා වාර්තා හදනවා. ඒක අනිත් කට්ටියකට. එතුමා වැඩේ කරගෙන ඉස්සරහට යනවා. ඉතින් ඒ නිසා එතුමා කසල ප්‍රශ්න විසඳුවෙත් එමයයි, ත්‍රස්තවාදී ප්‍රශ්න විසඳුවෙත් එමයයි, කොරෝනා ප්‍රශ්න විසඳුවෙත් එමයයි. ඉතින් ඒක නිසා අපි ඉතා පැහැදිලිව න්‍යායක් භාවිතා කළේ න්‍යාය අනුව කටයුතු කරන නිසා එංගලන්තේ ලංකාවේ මේ වෙනස තියෙනවා. ඒක මේ ලංකාව DCG එන්නත ගහපු නිසාවත් රට උෂ්ණත්වයේ තියෙන නිසා මට මේ උෂ්ණත්වය ගැන උත්තරයක් දෙන්න ඕනේ. මට මේකේ අවසාන කාලේ කියනවා දැන් මෙතුමා කිව්වා නෑ ඉන්දියාවේ බ්‍රසීලයේ සමාවෙන්නේ. ඉන්දියාවේ පාකිස්තානයේ සීත කාලයක් වෙනවා කියලා. අපි මේ මාලදිවයින ගන්න. මාලදිවයිනේ මිලියනයකට 1891යි. සෞදි අරාබියේ මිලියනයකට 1415යි. සිංගප්පූරුව මේ සමකේ ගාවම ලංකාව වගේම තියෙන රටක්. මිලියනයකට රෝගීන් සංඛ්‍යාව 4601යි. ලංකාව 43යි මැතිතුමනි 43යි. 4601කට 43යි. ඉතින් ඒකෙන් පේනවා මේ ඝර්ම කලාපයේ තියෙන අනිත් රටවල් ලංකාවට වඩා අතිවිශාල රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා. ගණනින් නෙවෙයි. ජනගහනය මිලියන. ඒක රට ලොකුද පොඩිද කියන එක අදාළ නැහැ. ජනගහනය මිලියනයකට කියන අනුපාතය හදාගත්තම ලෝකයේ හැම විවිධ ජනගහනයන් එක සමාන ස්තරයකට ගෙන එක තමයි දර්ශකයෙන් කරන්නේ. ඒක ලෝකයේ පිළිගත් දර්ශකය. ඒක අනුව ලෝකයේ විශිෂ්ට රටක් බවට ලංකාව පදක 925 බලන්න එපා. බලන්න ඕනේ මිලියනයට කීයද කියලා. ඒකයි සංසන්දනය කරන විදිය. ඒවතුමායි විදිය. මගේ විදියනේ ලෝකෙ පිළිගත්ත විදිය. බොහොම ස්තුතියි. අප දෙවැනි වටේ අවසන් කරනවා. ඊළඟ වටේදී හමු වෙමු කෙටි විරාමයකට යමු. අනේ මටත් වතුර කාලීන අද අපි කරටකර තුන්වෙනි වටේටයි දැන් පිවිසෙන්නේ. වට දෙකක් අප අවසන් කරා. තුන්වෙනි වටේ තුලදී සංවාදශීලීව මේ කතා බහ අරගෙන යන්න පුළුවන්. වට හතරක කතා බහක් අපිට තිබෙන්නේ.
මේ මොහොතේ නැගුණු කාරණා අතරින් ව්‍යවස්ථාමය කාරණා පිළිබඳව කතා කරන්නට තිබෙනවා. ඒ වගේම පළවෙනි වටේදී මගහැරුණු කතාවක් තිබුණා. අපි ඒකට පිළිතුරක් යත යුතුයි. ගම්මන්පිල මහත්තයත් ප්‍රකාශ කරා. අර සජිත් ප්‍රේමදාස මහත්මයා බෙහෙත් නිර්දේශ කිරීම සම්බන්ධයෙන්. ඇයි දේශපාලඥයෙක් ඒ වගේ වැඩක් කරන්නේ? ඒක නම් ඒක මම අනුමත කරන්නේ නැහැ. එතුමා මං හිතන්නේ එතුමාගේ මං හිතන්නේ යම් දැනුමක් තිබ්බා. එතුමා මන් දන්නවා මේ සම්බන්ධයෙන්. එතුමාගේ ඉතාමත් ළඟ කෙනෙක්ට මේ සම්බන්ධයෙන් මේ බේත පාවිච්චි කරලා අත්දැකීමක් තිබෙනවා. ඒ අත්දැකීම තුලින් එතුමා ඒ සම්බන්ධයෙන් දොස්තර දෙතුන් දෙනෙක් කතා කරලා ඕක ඇමරිකාවෙත් ලොකු මම හිතන්නේ කතා බහට තුඩු දුන්න දෙයක්. ඉතින් ඒක අනවශ්‍යයි කියන එක මමත් පිළිගන්නවා. ඉතින් එතුමාට ඒක පොඩි අත්තරදීම සිදු වුණේ. ඉතින් ඒක ලොකු දෙයක් එතුමා එහෙම කරේ නැහැ. හැබැයි එතුමා බලන්න මුලින් ඉඳන් මේ කොරෝනා වෛරස් සම්බන්ධ ඔබතුමා කිව්වා වගේ පාර්ලිමේන්තුවේ ඉතාමත් සැලසුම් සහගත එතුමා කතා කරේ. එතුමා අවඥාවට ලක් කරා. එතන ඒ වෙලාවේ හිටපු ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ මැතිතුමාලා hina වුණා. මොකද්ද මේ කියන්නේ මේ ලංකාවට කොහෙද කොරෝනා එන්නේ කියලා. ඉතින් ඒ වගේ හිතන්නේ නැතුව කලින් හිතුවා නම් මේ සම්බන්ධයෙන් මෙතුමාලගේ පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් වෙන්නේ. එනකොට බසංග දැකනකොට මේක වහන්න ඕනද? මේක වහන්න ඕනේ නැහැ. ඊට පස්සේ කියනවා මේක වහන්න ඕනේ කියලා ඔක්කොම වැහුවා කියලා. මොකද්ද මේකේ හරි කතාව? මේක වැසිය යුතුද නැද්ද? ලෝකයේ දැක්කහම වූහාන් මිනිස්සු දුවනවා අත්අඩංගුවට ගන්නවා පොර කනවා හමුදාවෙන් ඇවිල්ලා බලෙන් ඇදගෙන යනවා. මේක දැක්කහම තේරෙන්නේ නැද්ද මේක ලෝකෙට මේක ලොකු අවධානමක් ඩොනල්ඩ් ට්‍රම්ප්ත් ඔකයි කිව්වේ. අපිට එන්නේ නැහැ මේක ඇවිල්ලා යනවා මේක උෂ්ණත් වෙනකොට යනවා. එහෙම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වේ. හැබැයි ඇමරිකාවද ලෝකේ නම්බර 1ට වැටලා තියෙනවා. එහෙ තියෙන ඔය ප්‍රජාතන්ත්‍රවාදී මල මගුලුයි බටහිර තියෙන ඇඳරි නීතිය දාන්න බෑ ලොක්ඩවුන් කියලා කියන්නේ මගේ යාළුවෝ ඉන්නවා. එළියට ගිහිල්ලා ඕන තැනක ගිහිල්ලා එන්න පුළුවන්. තනියෙන් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රමෙහිඳ මම අහන්නේ මේකද? මෙතුමාලා මොකද්ද හරියට පණිඩ දෙන්න රටට? මම රටේ ජනතාවෙන් අහනවා. ඔබතුමාලට මැතිවරණයක් ඕන නම් ජනාධිපතිතුමාට ලියන්න. ඔබතුමාලා බොහෝ දෙනෙක් ලියලා කියන්න. නැත්නම් ඔබතුමාලා මට මගේ ටෙලිෆෝන් නම්බරය දෙන්න පුළුවන්. නැත්නම් ගම්මන්පිල මහත්තයා ටෙලිෆෝන් නම්බරය දෙන්න පුළුවන්. අපිට ඡන්දයක් ඕනේ කියලා රටේ ජනතාවට අපි ඡන්දය තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියලා එහෙම කියනවා නම් අපි ඡන්දයකට සූදානම්. දැන් කොරෝනාත් එක්ක සදාකාලිකවම ජීවත් වෙන්න කියලා WHO එක කියනවා. නෑ WHO කතාව වෙන කතාවන්නේ. දැන් මෙතුමාලා කතාව වෙන එකක් නේ. මෙතුමා පවිත්‍ර වර්ණ ආරච්චි මැතිතුමිය කියනවා කොරෝනා ඉවරයි කියලා. එතකොට මෙතුමාලා බල කරනවා මේ විශේෂයෙන්ම සෞඛ්‍ය නිලධාරීන් මැදිහත් වෙනවා මම බාධා කරේ නෑ. අවසානවට ඉවර කරන්න දෙන්නේ නෑ අපි මේ නෑ ඒ වුණාට ඔබතුමා දැන් මේක අය මේ මොකක් හරි මාංචියක් හදන්න හදන. නෑ හරි මෙතුමාලා ඔව් බාධා නොකරමු. අපි දැන් එක කෙනා බාධා නොකර ගන්න. ඔබතුමාලගේ මේ ප්‍රෝග්‍රෑම් එක මේවා කරගන්න පොඩ්ඩක් බාධා අවශ්‍යනවා. නෑ ඒ ප්‍රශ්න තියෙනවා විසඳගෙන යන්න පුළුවන්. හරි සාම නෑ මේ කතා කරන්න මේ හොඳ මාතෘකා ටිකක් නෙන්නේ මේ කතා කරන්න අවශ්‍යයිවද? ඉතින් මෙතුමාලා මේක කියනවා මේ කොරෝනා උවදුර ඉවර වෙනවා කියලා. පවිත්‍ර වන්‍යාරච්චි මැතිතුමියත් කියනවා 19 වෙනිදා මේක ඉවරයි බලාගෙන යන්නේ ලංකාවේ පළවෙනි රට කියලා එතුමිය වාර්තාවක් ඉදිරිපත් කරා. වාර්තාවකුත් තිබ්බා. පළවෙනි රට ලෝකේ ඉවර වෙන කියලා. දැන් මෙතුමා එකල chart එකක් පින්නවා ලංකාවේ දැන් පල්ලෙහාට යනවා නම් බිමට එන්න එපායි. ඒතර ඒකෙත් ඉවර වෙනවා. එහෙම ඉවර වෙනවා නම් මෙතුමාට විශ්වාසයක් තියෙනවා නම් එහෙම ඉවර වෙන්නේ නැත්නම් අපි ඉන්නේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක ශාමර. ඔබතුමා පිළිගන්නවද? මේ අපි මේ ලොක්ඩවුන් එක දාලා 100ක් තියදී ලොක්ඩවුන් එක දාලා 1000 වුණා නම් ලොක්ඩවුන් දාලා ඒක රටම වහලා රටම අත් කකුල් බැඳලා ගෙවල් වල තියලා 1000 වුණා නම් මේක ඇරලා ඡන්දෙකුත් තිබ්බහම කීය වෙයිද? එතකොට මේ කොරෝනා හැදුනේ උන් අනිත් උන්ට බෝ කරන්නේ නැහැ කියලා සහතිකයක් දෙනවද? එතකොට මේ හැදිලා එළියේ ඉන්න පිරිස අනිත් කට බෝ කරන්නේ නැහැ කියලා සහතිකයක් දෙනවා. මෙතුමන්ලා මොකද්ද මෙතුමන්ලා මේ කියන මේ කාරණේ? ඒ වගේ එක්සත් ජාතික පක්ෂේ මෙතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂේ ඉවර තමයි. අපි ඒක තමයි එක්සත් ජාතික පක්ෂය නැවත එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න මේ සමගි ජනබල වේගය අපි ඇති කරගත්තේ. එතුමා ඒ කරන රනිල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධයෙන් අපි විශ්වාසයක් නැහැ. අපි දිගට මේ විශ්වාස තිබ්බේ නැහැ. අපිට අවස්ථාව දුන්නා නම් අපිට මේ සියලු ප්‍රශ්න ඔයවට අපිට හරි තැන දුන්නා නම් කොළඹ දිස්ත්‍රික්කයේ මම දෙක ආවේ මට අඩුම ගානේ වැඩක් කරන්නවත් අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මට විතර නෙමෙයි අපේ විශාල දක්ෂ පිරිසකට ඒ අවස්ථාව හම්බුන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් එච්චරමයි. ඉතින් ඒ දෙන්න හැබැයි අපි ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය මෙතුමන්ලා අගය කරන හැමදෙනාම අගය කරන කොමිෂන් 9 අපි ඇති කරලා ඒ වගේම තොරතුරු දැන ගැනීමේ පනත අනිකුත් ණය සීමා මේ සියල්ල අපි යම්කිසි ව්‍යුහයක් ඇති කරා. ඒ වගේම පඩි වැඩි කරා. ඒ වගේම අපි සංවර්ධන ව්‍යාපෘති ගොඩක් ඉදිරිපත් කරා. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ රටේ ආර්ථික අපි වෙළඳ කලාප ඇති කරන්න ලොකු උත්සාහයක් දරලා ඒ සම්බන්ධයෙන් අපි සැලසුම් ඇති කරා. අපි ඇති කරපු සැලසුම් දැන් මෙතුමාලා ක්‍රියාත්මක කරනවා. මේ අධිවේගී මාර්ග ඒකලා සැහැල්ලු රේල්ලු සේවය මේවත් එතුමන්ලා ඉදිරියේදී ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ ඒ අවුරුදු අපේ අඩුපාඩු තිබ්බත් රනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි අඩුපාඩු තිබ්බත් දක්ෂ කණ්ඩායමක් ඉඳලා සජිත් ප්‍රේමදාස මහත්තයා විශාල ගෙවල් ප්‍රමාණයක් හැදුවා. එතුමා එක පෙන්නලා තිනවා. මම ශිල්පසේනා වැඩසටහන මට දුන්න මේ පොඩි සොච්චං අමාත්‍යාංශයෙන් මම කරලා පෙන්නනවා. ඉතාමත් කෙටි මුදලක් සුළු මුදලක් වියදම් කරමින් ලක්ෂ 7කට අධික ප්‍රමාණයක් ජනතාවට දරුවන්ට අපිට ඒක ඇස්පා දාන්න අවස්ථාව ලැබුණා. ඒ හින්දා අපිට හොඳ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. අපි මෙතුමන්ලෙන් අහන එක ප්‍රශ්නේ. රට සූදානම්ද මැතිවරණයකට?
ඔබතුමාලා කියනවනේ දැන් කොරෝනා ඉවර වෙනවා කියනවා. ඔය කොරෝනා ඉවර වුනේ නැත්නම් ඔබතුමායි මම ප්‍රශ්නයක් අහනවා. අපි මේ මැදිරි නීතිය දාන්න නැතුව රට ඇරියොත් 600කට 700කට හොඳ වුණ කට්ටියක් ඉන්නවනේ 1000 කියලා ගන්න ඕනේ නැහැ. එතනින් හොඳ වුණ කට්ටියක් හිතන්නකො එළියෙත් තව 500ක් ඉන්නවා කියලා 1000ක් රටේ ඉන්නවනම් 100ක් ඉඳලා 1000 වුණා නම් ඇඳිරි නීතිය දාලා මෙච්චර කාලයක්. එහෙමනම් රට ඇරියහම මේක අපි මොකටද මේ මාස දෙක මේ ආර්ථිකය මර්මස්ථානයක් කරගෙන මේ රටේ විනාශ කරගෙන මේ ඇඳිරි නීතිය අපි දැම්මයි මේක ඉවර කරන්නනේ. මෙතුමල්ලා කිව්වේ නෑනේ අපි ඉවර කරන්නේ නැහැ කියලා. හැමදාම කොරෝනා තියෙනවා. මේ මාස දෙකේ අපි ඇඳිරි නීතිය දාලා ඉමු. ඊට පස්සෙත් කොරෝනා තියෙනවා කියලා කිව්වේ නෑනේ. ඒ ඇඳිරි නීතිය දානකොට මිනිස්සුන්ට අපි ජනතාවට අපි කිව්වේ මේක අපි ඉවර කරනවා කොරෝනා. දින 14යි ඕනේ 14ට 28 කරනවා 28න් තව පොඩ්ඩක් එහාට ගියොත් තව 14ක් දානවා. එතකොට ඉවරයි කොරෝනා. හැබැයි ඉවර වුන්නේ නැහැ. ඉවර වුන්නේ නැත්නම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙනවා රටේ ජනතාවට තවත් ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ මේ මාස තුනම අපි අපතේ ඇරලා තියෙනවා. ඒක ඉවර කරගන්න බැරි වුණොත් හැමදාම ලෝක අපිට වැඩක් නැහැ WHO එක කියනවා දැන්. අපි අපේ රටට අපි දැන් මේ අපේ රටට සැලසුම් සාගත තත්ත්වයක් අපි ඇති කරේ WHO එක කිව්වේ නෑ අපිට මෙහෙම කරපන් කියලා. එතකොට WHO එකෙන් කියන්නේ අපිට මොනවද කරන්න කියලා. එතුමන්ලා දෙයි ලෝකයේ තියෙන ස්වභාවය සම්බන්ධයෙන් අපිට අදහසක් දෙයි. අපි අනිකුත් රටවල් බලලා මේවර මේ වෙලාවේ මැතිවරණයක් තියෙන මෙතුමලා කොච්චර අසාධාරණද? රටේ ජනතාව කණ්ඩ නැතුව ඉන්නවා ගෙවල් වල. රුපියල් 5000 ලබා ගන්න පෝලිං වල ඉන්නවා. ඒ 5000ත් එකපාරයි හම්බුනේ. දෙවෙනි 5000 හම්බුනේත් නැහැ. බිලියන 230කට මෙතුමලාට ආධාර ආවා කියලා තියෙනවා වාර්තා. ඒ වගේම මේ ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ් එකේ තියෙනවා මෙතුමලාට ඩොලර් මිලියන 120 ගන්න. මෙතුමලා කියනවා නැහැ කියලා. කවුත් තව ඇමතිවරයෙක් නැව් වෙනකම් බලා ඉන්නවා ආධාර පුරවගෙන. අනිත් කට්ටිය කියනවා ආධාර ආවා කියලා. සමහර කට්ටිය කියනවා ආධාර ආවේ නැහැ කියලා. ඉතින් මේ ආකාරයෙන් මේක ඉතාමත් ව්‍යාකූල තත්ත්වයක් මේ ආණ්ඩුවේ පවතින. ආධාර සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි කරන ක්‍රමවේදය සමග ඔබ එකඟ වෙන්නේ නැහැ. කොහොමද එකඟ වෙන්නේ? අහනවා ඇමරිකාවෙන් ආපු එක ආවද කියලා. ඒක ආවේ නැහැ කියලා. අනිත් ඒවා ගැන කියන්නේ නැහැ. එතකොට මෙතුමල්ට ආවද නැද්ද? ඇයි ජනාධිපතිතුමාට අගමැතිතුමාට කියන්න බැරි මෙන්න මෙච්චර ආවෙ වෙන්න තාවේ නැහැ. රෝහිතා බේගුණවර්ධන මැතිතුමා කියනවා 7-5කට ආවේ නැහැ කියලා. තව පුද්ගලයෙක් කියනවා 7-5කට ආවේ නැහැ කියලා. එතකොට මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා කියනවා ඇමරිකාවෙන් එනවා කිව්ව ඩොලර් මිලියන 128 ආවේ නැහැ කියලා. හැබැයි එහේ විශේෂයෙන්ම වෙබ් එකේ සඳහන් වෙනවා මේ මුදල දුන්නා කියලා. දැන් කැබිනට් මාධ්‍ය හමුවේදීත් ඊයේ පැහැදිලි කරනවා ආවේ නැහැ කියන කාරණය. 7-5කට ආවේ නැහැ කියලා කියනවා හරියටම. ඔව් ඔවුන් කියන්නේ නෑ ඒක තමයි ඔබතුමා චාමර දැන් මේ පැහැදිලි කරන්නේ ඔවුන් කියන්නේ මෙන්න මෙහෙමයි කියලා කියන්නේ අපිට හරියට කියන්නේ නැහැ නේ. මම පැහැදිලි කරනවා. හරි ඒක ආවේ නැත්තම් නෑ මෙතුමාලට ඊට කලින් පැහැදිලි කරන්න තිබ්බනේ දැන් මේ දින ගානක් ගිහිල්ලා අපි අමාරු වෙట్లా ඉන්න අවස්ථාවක. එතකොට මේ කැපකිරීම රටේ ජනතාව කරපු කැපකිරීම රස්සාවල් නැතිව වෙනවා ගොඩක් කම්පැනිස් වල. එතකොට එතුමාලා කර කැපකිරීම සාධාරණීකරණය කරන්න පුළුවන්ද මේ කොරෝනා හොඳ වෙන්නේ නැත්තම්? එහෙමනම් මේක අසාර්ථකයිනේ මේ ආණ්ඩුව. අපි බලාපොරොත්තු වෙන්නේ දවස් 50ක් 60ක් ගියාට පස්සේ කොරෝනා ඉවරයි කියලා මේ ආණ්ඩුව ඒක කොඩිය උස්සයි කියලා. එහෙම නැත්නම් කොහොමද අපි මැතිවරණයක් පවත්වන්නේ? එතකොට අර පළවෙනි 100 තියෙද්දි මොකද එහෙනම් අපි දැන් මේ එහෙනම් එදාම කියන්න තිබ්බනේ. ලෝකේ ඉවර කරන්න බැරි කොරෝනා ඕදර එහෙම එකක් 100යි තියෙන්නේ මේක තව 1000කට 2000කටයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඇඳවල් 600ක් තියෙනවා 600න් 200ක් දෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා අපිට මේක දැම්මේ නැත්නම් අපි අද බිස්නස් කරගෙන මේ වැටෙන්නේ නැහැ නේ ආර්ථිකය. බිලියන 2000ක් තියෙන අපේ ආදායම අද බිලියන 18ක් පල්ලෙහාට බිලියන 800ක් වගේ ප්‍රමාණයකට එයි කියලා කියනවා මේ අවුරුද්දේ. එතකොට අපිට මේවා ඔක්කොම විනාශ වෙන්නේ නැහනේ. අපේ වෙන අනිකුත් අංශ අපේ දැන් විශේෂයෙන්ම කෘෂිකර්මයේ පවා ඉදිරියේදී අපිට ආහාර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. ඒවට අපිට අවශ්‍ය පොහොර නැහැ. ඒවට අවශ්‍ය දැන් අපේ සුපර් මාකට් වල බඩු නැහැ. මම ඊයේ ගියා බඩු නැහැ ගොඩක් සුපර් මාකට් වල. මේ ගොඩාක් ප්‍රශ්න මේ අපි දැම්මේ මේක අමාරුම කාර්යභාරයක් අපි චාමර කරේ. ජනතාවට කණ්ඩ බොන්න එපා වැඩ කරන්න එපා දවස් 60ක් කියලා කියන්නේ සාමාන්‍ය දිනපතා වැටුපක් උපයන මිනිස්සු අනාතයි. ත්‍රිවිලයක් එලවන ජනතාවට රුපියල් 1000ක් හම්බ කරන ජනතාව පිටිමුට්ටයක් කරේ ගන්න ජනතාව අනාතයි. කොහෙන්ද සල්ලි? බැංකුවේ තියෙනවද? වෙන කොහෙන් හරි ගන්න පුළුවන්ද? කණ්ඩ බොන්න නැතුව ඇත්තටම අපිට මට නම් ඡන්දයක් කරන්න ওই තැන් වලට යන්න බෑ. මනුෂ්‍යත්වයේ තියාගෙන. ඒ හින්දා අපිව පල් කරන්න එපා. අපිව අමනුෂ්‍යව කරන්න එපා මේ ඡන්දයක් දාලා. අපිට යන්න බෑ ඒ තැන් වලට. ඒ හින්දා ඔබතුමාලා මේක හොඳට හිතට අරගෙන කළමනාකරණය කරලා හරියට කියන්න රටට කොරෝනා ඉවරද නැද්ද කියලා. ඉස්සරෝම. එතනින් පස්සේ පටන් ගන්න වැඩි. ඔබතුමාට අවස්ථාව දහස් පළ කරන්න. මුලින්ම මම ආධාර කතන්දරෙන් පටන් ගන්න. මෙතුමාට ලොකු ප්‍රශ්නයක් ඒක. අපි හැමදාමත් කිව්වේ ඒකයි. තමයි ලෙඩක් තියෙනවා චාමර අවාසියා කරනාබාධා කියලා. ඒ කියන්නේ අවාසි දේවල් ඇහෙන්නේ. ඉතින් කොච්චර කිව්වත් ඉතින් අර නිදාගෙන සිටින කෙනෙක් අවදි කළ හැකි නමුත් කවුද කිව්වේ කියන්නේ නිදාගෙන සිටින කෙනෙක් අවදි කරන කවුද නෝ කිව්වේ? ජනාධිපතිතුමා, අගමැතිතුමා, කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයෝ දෙන්නම ඔබතුමාලා ප්‍රවෘත්ති වල ගියවුවා. රයිට්? ඉතින් ඇහුන්නේ නැති එක අර අවාසියා කරනාබාධා. ඇහෙන්නේ නැහැ අවාසි දේවල්. මම මොනව කරන්නේ? මම ආයි කියනවා. හොඳ කවුරු මම මෙතුමාට නෙවෙයි සමස්ත රටටම කියන්නේ හොඳට අහගන්න. මම නැවුවාට තියෙන නෙවෙයි. අපිට ලැබුණේ බුදුවට බාධා කරන්නේ නැහැ. ඔක්ක වචනකින් බාධා කරන්නේ. අපිට තියෙනවා ප්‍රතිඥාදීන් ප්ලෙජර්ස් මොනවද? මෙච්චර දෙන්න. හැබැයි ඒවට ව්‍යාපෘති වාර්තා. මෙතුමා දන්නවද? දෙන්නම්කෝ නිකන් ඕන දෙයක් කරගනින් කියලා අර තාත්තා උදේ අපි ඉස්කෝලේ යනකොට කීයක් හරි දෙන්නේ. පුතේ අතට තියාගන්න කියලා. එහෙම දෙන්නේ නැහැ. ලෝක බැංකුව ඩොලර් මිලියන 128ක්
දැනට අපිට දීලා තියෙන ව්‍යාපෘති වලින් රීචැනල් කරන්න. ඒ කියන්නේ තියෙන ව්‍යාපෘතියෙන් අයින් කරලා අපිට වෙන් කරලා දීලා තියෙනවා ඒ ව්‍යාපෘති වල වියදම් නොකළ මුදල් ටික එකතු කරලා මිලියන 128ක් කොරෝනා සම්බන්ධ ව්‍යාපෘති වාර්තා දෙන්න. එතකොට අපි ඒක අනුමත කරලා දෙන්නම් කියලා තියෙනවා. ඒවට ව්‍යාපෘති වාර්තා හදලා දෙන්න ඕනි. ඒවට අපිට දීලා තියෙනවා කාරණා තුනක්. සෞඛ්‍ය යටිතල පාසුකම්. 2 ඉකොනොමික් රිවයිවල් ආර්ථිකයේ යලි නගා සිටුවීම. 3 සමාජ සුබ සාධනය. මේ කාරණා සම්බන්ධ ව්‍යාපෘති වාර්තා හදලා දෙන්න. එතකොට දෙන්නම් කියලා. ඒලා අලුත් මුදලක් නෙවෙයි. අපිට දුන්න මුදල් ඒවට පාවිච්චි නොකරුණු ටික මේ පැත්තට ගන්න. එතකොට අනුමැතියක් විතර එන්නේ. 2 ඔපෙක් ඔෆිට් කියලා තියෙන. ඒ කියන්නේ ඔපෙක් සංවිධානයේ සංවර්ධන අරමුදල ඒක ඩොලර් මිලියන 50ක් ප්‍රතිඥා කරලා තියෙනවා. තාම සතයක්වත් ඇවිල්ලා නැහැ. ගිවිසුමක්වත් අත්සන් කරලා නැහැ. මේ ලෝක බැංකුව නම් ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. ඇමරිකාව මිලියන 5.8ක මුදලක් ලබා දෙනකොට සමහර ගොඩක් කොටස් ඒගොල්ලෝ දෙන්නේ ප්ලෙජ් එක තුනට රාජ්‍ය නොවන සංවිධාන හරහා. ඊළඟට චීනය මුවවැසුම් PPE කියන ආරක්ෂක ඇඳුම් ඒ වගේම ටෙස්ට් කිට් ලෙඩු PCR පරීක්ෂාවට අවශ්‍ය ලංකාවට නොමිලේ නැව් පිටින් ගුවන් යානා පිටින් එව්වා. අපි ඒවා දැක්ක ප්‍රවෘත්තිවල. ඉන්දියාව බෙහෙත් සහ අත්වැසුම් ටොන් 40ක තෑග්ගක් දීලා තියෙනවා. ඉදිරි මාස 6ට ලංකාවට අවශ්‍ය ඖෂධ අකණ්ඩව මිලදී ගන්න ප්‍රමාණයට සපයන්න ලෑස්ති කියලා ප්‍රතිඥාවක් දීලා තියෙනවා. ඔන්න තමයි ආධාර ටික. එතකොට ඔය ආධාර වලින් 1 ඩොලරයක්වත් ලංකාවට ලැබී නැති බව ඇත්ත. භාණ්ඩ වලින් චීනයෙන් සහ ඉන්දියාවෙන් ලැබුණු බවත් ඇත්ත. තමයි ඒක පැහැදිලි. ඊළඟට මෙතුමා අහනවා ඡන්දය ගැන. මෙතුමනි අපි දිගින් දිගටම කිව්වා මේ සංඛ්‍යා ලේඛන අරන් ලෝකේ අරන් පෙන්නේ කොරෝනා ඉවර කරනවා කියලාවත් කොරෝනා ඉවර වෙන දවසක් ගැනවත් අපි කියවෙනවා. එතුමා හිට Facebook එකේ දානවා කියන මම 100%ක් අපි සාර්ථකයි කියලා කිව්ව කතන්දරේ. රයිට් අපි මුළු ලංකාවම බලගෙන හිටියේ මමත් ඒක ඔබතුමාත් ප්‍රසිද්ධ දෙන්නුනේ. ඔව් අනිවාර්යයෙන් මගේ ඒ කොටස දානවා මගේ Facebook එකේ. රයිට්. එතකොට අපි පෙන්නුවේ අපි හොඳින් කළමනාකරණය කරලා තියෙනවා. කාටවත් කියන්න බෑ අනාගතේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියන අහවල් දවස් ඉවර වෙනවා කියලා. එහෙම ඉවරයි කියලා හිතන් හිටියා සිංගප්පූරු. ඉවරයි කියලා හිතන් හිටපු දකුණු කොරියාව. හොඳට කල්පනාකරණය කරා. මෙහෙම පල්ලයට ගියා. ආයෙ උඩට ගියා. ඒක නිසා කවද දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය මම මේ පුන ඉවරවීමක් ගැන කතා කරේ මෙතුමා. අරයා කිව්වා මෙයා කිව්වා කියලා. මම දිගටම කිව්වේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මේක කවදාකවත් ඉවර වෙනවා කියන්න බෑ. අපිට කොරෝනා සමග ජීවත් වීමට සිද්ධ වෙනවා. පළවෙනි වටේත් කිව්වා, දෙවෙනි වටේත් කිව්වා, මම දැන් තුන්වෙනි වටේත් කිව්වා මෙච්චරයි වට තියෙන්නේ නේ. ආයි කියන්න අවස්ථාවක් නැහැ. එතකොට නෑනේ. තව එක වටේ. ඒ දැනන් හිටියේ නෑ. මම කිව්වා අවසන් වටේ ගියේ. එතකොට දැන් මෙතුමා කියනවා ලොක්ඩවුන් එකේදී 68 ඉඳන් 925ට වැඩි වුණා. මම මෙතුමාට අනේ දෙයියනේ සංඛ්‍යා ලේඛන ලෝක උදාහරණ සහිතව රුසියාව, සිංගප්පූරුවේ, ඉන්දියාවේ ලොක්ඩවුන් කරපු දිනේ එදා හිටිය රෝගීන් සංඛ්‍යාව ලංකාවේ නෙවෙයි ගෞරව මෙතිතුමනි. සමස්ත ලෝකෙම ලොක්ඩවුන් කරාට පස්සේ තමයි වැඩි වුණේ. ඇයි ඒ? රටක් ලොක්ඩවුන් එකට යන්නේ තමන්ගේ රටේ රෝගීන් එහෙම මෙන් හොයාගත්තම ඒ පැතිරීම පාලනය කරගන්න. ඒතොර ඒ ඒ ලොක්ඩවුන් එක දාලා වැඩි වෙනවා නම් අපේ 10 ගුණයකින් රුසියාව වෙන 151 ගුණයකින් අපේ 10 ගුණයයි සිංගප්පූරුව රුසියාව 151 ගුණයයි. ඒතොර එහෙම වැඩි වෙන්නේ ඇයි? ලොක්ඩවුන් එකට යන්නේ වැඩි වෙන හින්දා. ඉතින් ලොක්ඩවුන් එකට ගියේ නැත්තම් බරපතල ලෙස වැඩි වෙන ලොක්ඩවුන් එකට ගිහින් ඒක දැන් පාලනය වෙලා තියෙනවා. හැබැයි දැන් මෙතුමා කියන ආකාරයෙන් ලංකාවයි කවදාකවත් ඡන්ද නැහැ. දැන් කවදාකවත් මේක ඉවර වෙන්නේ නැහැ නේ. ඒක ඉවර වෙනවා කියලා කියන්න බෑ කියලා මන් නෙවෙයිනේ කියන්නේ. මමයි ඔබයි කවුද සුජීව සේනසිංහ මැතිතුමනි. ඔබ නීතිඥයෙක්. මමත් නීතිඥයෙක්. මං ඉංජිනේරුවෙක් ඊට අමතරව. හැබැයි කවුද මේගොල්ලෝ? ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ලෝකයේම සෞඛ්‍ය පිළිබඳ තියෙන බලධාරී ආයතනෙ. ඉතින් ඒක අභියෝගයෙන් ලක් කරන ඔයයි මමයි කවුද? ඉතින් ඒක එහෙම කියන දේ එහෙම ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් මම උදාහරණ සහිතව කිව්වා දැන් ගෝත්‍ර නැටුම් පවත්වන්නේ COVID-19ට අනුගත වෙලා කියලා. ඉතින් ඒක නිසා අපිට COVID-19 යන්නේ නැහැ කියලා අපිට වොම පිළිගත්තා. මේව වහගෙන ඉන්න බෑ. මාස දෙකක් වහගෙන ඉඳලා ආර්ථිකය කඩා වැටුණා, රස්සා නැති වුණා, මිනිස්සුන්ට ආදායම නැහැ. එතකොට එහෙනම් අපිට COVID-19 ගැන අපි මෙලෝදියක් දන්නේ නැති කාලේ අපි ගාල්ලු වුණා. ගුලි ගෑයිලා හිටියා මොකද වෙන්නේ කියලා බලන්න. දැන් අපි ඉගෙන ගත්තා. මේ වෛරසය පැතිරෙන්නේ කොහොමද? අපේ අත්හදා බැලීම් සාර්ථක වුණා. දැන් ඔබ දන්නවා කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයට සෙසු දිස්ත්‍රික්ක දැන් විවෘත කරලා දින ගණනාවක් වෙනවා. හැබැයි මේ විවෘත කරාය කියලා කාර්යාලවලට වැට්ට ගියාය කියලා අනිකුත් ආර්ථික ක්‍රියාකාරකම් කෘෂිකර්මයේ දීවර කර්මාන්තය යෙදුනාය කියලා කිසි රෝගීක වාර්තා වෙලා තියෙනවා. අපේ පවුගේ ඔබතුමා ඉතා වැදගත් තොරතුරක් දැනගන්න ඕනේ. අප්‍රේල් 30 වෙනිදාන් පස්සේ නිරෝධාන මධ්‍යස්ථාන වලින් පිට කිසිම රෝගීක වාර්තා වෙන්නේ නැහැ. මේ වාර්තා වෙන්නේ ඔක්කොම නිරෝධානයට අරන් ගිහලා ඉන්න කට්ටියකින් විතරයි. එතකොට ඒ කියන්නේ ওই විවෘත කරායි කියන ප්‍රදේශ වලින් කිසිම කෙනෙක් රෝගියෙක් එන්නේ නැහැ. අපි මුලින්ම ඇරියා මෙතුමා කෘෂිකර්මී.
ඊළඟට වැවිලි කර්මාන්තය, දීවර කර්මාන්තය. මේ කිසි කර්ම අපනයන සැකසුම් කර්මාන්ත ඒවත් විවෘත කරා. ඒ ඇදිරි නීතිය මැද්දේ ඒවට වැඩ කරන්නේ ඇදිරි නීති බලපත්‍ර දුන්නා ජනාධිපති කාර්ය සාධක බලකයි. ඒ කිසි එකක කිසිම රෝගියෙක් වාර්තා වුණේ නැහැ. ඒ කියන්නේ අපි COVID-19 සමග ජීවත් වීම හොඳින් ඉගෙන ගත්ත රටක්. ඒතකොට සියලුම ක්‍රියාකාරකම් මේ මැතිවරණ විතරක් නෙවෙයි. අපේ ජීවිතේ පාසල් යන්න වෙයි, විශ්වවිද්‍යාලය යන්න වෙයි, රස්සාව කරන්න වෙයි, මලගෙවල්, මගුල් ගෙවල් මේ ඔක්කොම. මම ඊයේ සුජීව මන්ත්‍රීතුමනි අවිස්සාවේලි මගුල් ගෙදරක ගියා අස්සම් කරන්න. මමත් මුව මෙසුන් දාලා මනමාලයා මනමාලි මගුල් ගෙවල් ගන්න පුළුවන්ද එහෙම මේ කොළඹ නැදිරි දිතියේදී? පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. 10ට අඩු එහෙම එහෙමයි ගන්න. ඉතින් දැන් ඒක තමයි ඒගොල්ලෝ ප්‍රශ්නයක් කරන් තිබ්බේ නෑ. ඒ අය තීරණය කරලා තිබ්බා විවාහයට වෙන් කරලා තිබ්බ මුදල් වලින් වියලි සලාක බෙදලා දෙන්න. අලුත් සංස්කෘතියක්. මුව මෙසුන් බැඳගෙන ඒ අය ඒක මම කණ්ඩායමින් ගිලන්න කීයක් වේදන් කරාද කියලා. නෑ කීයක් හිටියද මිනිස්සු? ඉතින් මං කියවනේ 10ට අඩුවෙන් කියලා. ඉතින් ආයෙ ඔබතුමා අහනවා කීයද 8ද 9ද වැඩි ඉන්නද ෂුවර් මම ඔපුදු පොහොයන්නේ නැහැ මන්ත්‍රීතුමා. මං ගිහලා මගේ වැඩේ කරලා ආවා. 10ක් හිටියද 11ද 9ද 8ද කියන එක මට අදාළම නැහැ. මම මේ කියන්නේ මිනිස්සු මේ COVID-19ත් එක්ක ජීවත් වෙන්න ඉගෙනගෙන තියෙනවා. ඒතර ජීවිතේ හැමදේම කරන්න වෙනවා. මැතිවරණත් කරන්න වෙනවා. කැමති වුණත් අකමැති වුණත් තත් ඒක. ඊළඟට චාමර මේ ඡන්දෙ මෙතනට ආපු විදිය පොඩක් කියලා ඉන්නද? ඔබතුමා ප්‍රශ්නේ දැන් මේ යම් විදිහකින් කොරෝනා සමතයකටපත් වුණොත් මැතිවරණ තියන්න පුළුවන්. යම් මං කියන්නේ සමතයකටපත් වුණත් නැතත් ජීවත් වෙන්න වෙන මේකත් එක්ක. ඒ මම නෙවෙයි කියන්නේ. නෑ සමරේ මෙතුමා කියන්නේ සමතයකටපත් වෙන්නේ නැහැ කියලා. ඒක ඔබතුමා හොඳට තේරුම් ගන්න. හරි නෑ ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව මෙතුමා කියන්නේ ඒක සමතයකටපත් වෙන්නේ නැහැ කියලා. ඒක තේරුම් ගන්න. ඔබතුමා හරියට උත්තරයක් දී ගන්නත් බෑනේ. මොකක් හරියට කවුරුත් කියන්නේ නැහැ. වක් කියන පුද්ගලයෙක්ට. නෑ මෙහෙමයි. දැන් එහෙම අවාදනාවක් පවතින මොහොතකදී අපිට මැතිවරණය පවත්වන්න බැරි වුණොත් මොකද්ද තියෙන විකල්පය? එහෙම බැරි වෙන්නේ නැහැ. ලෝකේ අනිත් රටවල ඔක්කොම සූදානම් වෙන්නේ. දැන් මේක දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවනේ කොරෝනා කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියලා. අපේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මැතිවරණ කොමිසම අහනවනේ. මැතිවරණ කොමිසම සෞඛ්‍ය බලධාරීන් ඉන්නෙත් එතන. මම සෞඛ්‍ය බලධාරීන් මැතිවරණ කොමිසම සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කරා අපි දෙන්නම් මාර්ගෝපදේශය අනුව මැතිවරණ පවත්වන්න කියලා. මැතිවරණ කොමිසමට කතා කරලා. GMව ස්ට්‍රයික් කරනවා කියනවා. ඔබ මැතිවරණයට අවශ්‍ය කටයුතු කරගෙන යන අපි තහනම් නියෝග දෙන්නේ නැහැ කියලා. කොයි අධිකරණයද? ඔබ දන්නේ නැහැ පෞගේ 11 වෙනිදා ඔබතුමාලාගේ ඉන්නවා මෛත්‍රී ගුණරත්න කියලා මැතිතුමෙක් ඉන්නේ. ඔව්. එතුමාගේ පුත්‍ර රත්නය වෙන චරිත් ගුණරත්න පෙත්සමක් දාලා තිබ්බා. ඒ පෙත්සම අනුවනේ. කරුණු දක්වද්දී අධිකරණයෙන් කිව්ව නැහැ ඔහුමිලෝ තහනම් නියෝගයක්. දැන් මනාපංක දෙන්න යනවා හෙට 12 වෙනිදා. ඒ නිසා වහම තහනම් නියෝගයක් දෙන්න මේ නඩුව අහලා ඉවර වෙනතුරු ඡන්දේ නතර කටයුතු නතර නෑ මැතිවරණ කොමිසම කිසි බාධාවක් නෑ. උන්ගේ වැඩ ටික උන් කරගෙන ගියාවේ. නඩුවට දින දෙනවා 17 18 කියලා තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ ප්‍රකාශ කළේ. විශේෂයෙන් මේක අගවිනිසුරුතුමා මුළුසුන දරු විනිසුරු මඩුල්ලකින් තමයි තීන්දුව දුන්නේ. එතකොට මම කාලේ ඉවරද කාරණේ කියන්නේ. අපිට මිනිත්තුක් දෙන්න පුළුවන්. මම වේගෙන් කියන්නම් එහෙනම් මට කියා ගන්න ඕන උනේ දැන් ලොක්ඩවුන් කතන්දරේ මේ මූල්‍ය බලය ගැන. මම ඒක විතරක් කියලා අවසන් කරන්නම්. 153 දැන් මෙතුමා කියවගන්නේ. මම ආයි කියවනවා. යම් කිසි වර්ෂයක විසර්ජන පනත් කෙටුම්පත. ඒ කියන්නේ අයවැය කියලා අපි තේරෙන භාෂාවෙන් කියන එක. කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර. තාම අයවැයක් ගෙනල්ලා නැහැ. නේද? පත්වීමට පෙර කියන්නේ මේ දැන් අවස්ථාව. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරින ලැබුව අවස්ථාව. විසිරුවා අවස්ථාවක කියන්නේ මාර්තු මාසේ දෙවෙනිදා. පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් මුදල් වෙන් කර තිබ්බා අප්‍රේල් 30 දක්වා. එහෙනම් මුදල් වෙන් කර නොතු අවස්ථාව වෙන්නේ මැයි 1 වෙනිදා ඉඳන්. අභිනව පාර්ලිමේන්තුව ඊළඟට මැයි එනම් පොඩින්න මැයි 1 වෙනිදා ඉඳන් දැන් පැයි 1 වෙනිදා මුදල් වෙන් කළා නැහැ. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබතුමා මට කියන්න මම මේ ඔබතුමා මතේ කිව්වා ඔබතුමා 153 කියලා ඔබතුමා මතේ දැන් රටම දන්නවා. දැන් කටවලන් ඉන්නේ උදේගම්මන් පිළ මොකද්ද මෙතන පස්සේ ඔබතුමාට ආයෙ වටයක් එනවා. ඔබතුමාට වටයක් තියෙනවා. ආයි මගේ වැරදි කියලා ඔබතුමා කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක කියනවා හරි දැන් මාර්තු 2 ඉඳන්ම දැන් මේ අවස්ථාවක කියන එක උදා වුණා. හැබැයි ඊළඟ වාක්‍යය කියනවා මොකද්ද? පාර්ලිමේන්තුවේ රජයේ සේවන සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම්. හැබැයි අප්‍රේල් 30 දක්වා මුදල් වෙන් කරලා. එහෙනම් මුදල් වෙන් කර නොමැති අවස්ථාව උදා වෙන්නේ කවදාද? අප්‍රේල් 30න් පස්සේ මැයි 1 වෙනිදා ඉඳන්. එතකොට දැන් මැයි 1 වෙනිදා ඉඳන් තමයි පටන් ගන්න. ඉවර කරන්නේ කවද? ඉවර කරන දිනය රෙෆරන්ස් පොයින්ට් එකක් දීලා තියෙන්නේ. කොහොමද ගණන් කරන්න කියන්නේ? පාර්ලිමේන්තුව අලුත් පාර්ලිමේන්තුවේ පළවෙනි රැස්වීමේ දින සිට මාස 3ක්. පළවෙනි රැස්වීම නියම කරලා තිබුණේ මැයි මාසේ 14 වෙනිදා. පොඩි මට කියන්න දෙන්න ඊට පස්සේ පුතට අවස්ථාව දෙනවා. මැයි මාසේ 14 වෙනිදා. එතකොට මැයි 14 ඉඳන් මාස 3ක් කියන්නේ අගෝස්තු මාසේ 14. එතකොට පාර්ලිමේන්තුව විසිරුවා හරින වෙලාවේ මැයි 1 වෙනිදා සිට
දැන් අපි දැන් එතකොට දැන් පාර්ලිමේන්තුව විසිරුවා හරි. දැන් මෙතුමන්ලා අයවැය ගෙනල්ලා තිබ්බේ පරිපූර්ණ ගෙදෙල් තිබ්බ අප්‍රේල් 30 වෙනකම් විතරනේ. දැන් මෙතුමන්ලා කියන විදිහට නම් මැයි 14 සිට අගෝස්තු 14ටයි මුදල් වෙන් කරන්න පුළුවන්. ඒක එහෙම නම් මැයි 1 වෙනිදා ඉඳන් මැයි 14ට කවුද සල්ලි වෙන් කරන්නේ? ඇත්තට මැයි 14 පාර්ලිමේන්තුව ඒක වෙන් කරගන්න ඕනේ පාර්ලිමේන්තුව රැස් වෙලා වෙන් කරගන්න ඕනේ. මැයි 14 නෑ කවුද කියලා අහන්න බෑ. ව්‍යවස්ථාවේ තියෙන එකට ව්‍යවස්ථාවෙන් ප්‍රශ්න අහන්න බෑ අපිට. නෑ ව්‍යවස්ථාවේ වාක්‍ය වලට අපි උත්තර දෙන්න ඕනේ. වාක්‍ය අර්ථ නිරූපණය කරන්න ඕනේ. නෑ අර්ථ නිරූපණය කරන්නේ අර්ථ මේක ඉතා පැහැදිලි. අර්ථ නිරූපණය කරන්නේ පැහැදිලි නැත්තම්. ඉතා පැහැදිලි. මේක ඉතා පැහැදිලි නම් අර්ථ නිරූපණය කරමු මොකද? ඔබතුමා පැහැදිලි කියලා දෙන අර්ථ නිරූපණය නෙමෙයි මට පැහැදිලිව තියෙන්නේ. ඒක වෙන්නේ. දැන් අපි දෙන්න උදව් කරගමු. දැන් මෙතන තියෙන ඔබතුමාට කියන්නේ මෙන්න මෙහෙම තිබ්බන ඔබතුමා හරි. රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැති දින සිට එහෙම තිබෙන නොමැති අවස්ථාවක් කියන්නේ එතන නෑ නොමැත්තේ අවස්ථාව නෙමෙයි නෑ හරියට කියවන්න මේ කියවලා බලන්න නොමැත්තේ නම් විශ්වාසයෙන් ලැබුව අවස්ථාවක නෑ පොඩ්ඩ ඉන්න උදා හරියට කියවන්න මේක රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් ඊට කලින් වාක්‍යයේදී දැන් කලින් වාක්‍යයක් ඔබතුමා කැමති තරකින් පටන් ගන්න නෑ ලැබුව අවස්ථාව විසුරුවා දැන් ඔබතුමා ඒක තේරුම් ගන්න නෑ මේ උදාවි හොම්බුරු කරන්න බෑ බාධා නොකර ඉන්න නෑ මගේ වෙලාව දැන් නෑ මගේ වෙලාව අපි මෙතුම අවසන් කරන්න දෙමු ඊට පස්සේ මම මේ කියන්නේ මොකද අපි කිව්වේ විසුරුවාන් ලැබුව අවස්ථාව උදා වෙන්නේ මාර්තු 2 ඉඳන් හැබැයි පාර්ලිමේන්තුවේ රජයේ සේවන සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් කියන අවස්ථාව එන්නේ අප්‍රේල් 30 වෙනිදා මුදල් වෙන් කළද මැයි 1 වෙනිදා. ඒතර මැයි 1 වෙනිදාන් පටන් ගන්නවා අවසන් වෙන දිනය ඍජුව කියන්නේ නැතුව කියලා තියෙනවා පළමුව අලුත් පාර්ලිමේන්තුවේ පළවෙනි රැස්වීමේ සිට මාස 3ක් ඉස්සරහට. එතකොට මැයි 14 නම් අගෝස්තු 14. එහෙනම් මැයි 1 වෙනිදා සිට අගෝස්තු 14 දක්වා සම්පූර්ණ කාල පරාසය පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නැති නිසා ජනාධිපතිතුමාට බලය ලැබිලා තියෙනවා. ඉතින් මේක හරි පැහැදිලි. ඔබතුමාලා තනින් තන විවේචන කරාට අධිකරණ ඉස්තර පාර්ලිමේන්තුව යලි කැඳවන්න කියලා ගියා වගේ මේකට යන්න තිබ්බනේ. යන්නේ නැත්නම් නෑ මම යනවා. ඔබතුමා එන්න. හොඳයි. බොහොම ස්තුතියි. ඔබතුමාගේ අවස්ථාව. මෙතුමාට උසාවියේ එන්න කියලා මම අභියෝග කරනවා. මම මෙතුමා කියන හින්දා මම මේ බාධා වෙන හින්දා ආණ්ඩුවට ජනාධිපතිතුමාට මම මේ අපි මේ ගියේ නැත්තේ. මෙතුමන්ලට මේක මෙතන ඇවිල්ලා මේ බන්දුරු ගුරුවරදන මැතිතුමාලා මේ එළිය ඇවිල්ලා තර්ක කරනවානේ. ඒ හින්දා සුප්‍රීම කෝර්ට් එකේ උසාවිය ඇවිල්ලා ඔබතුමාට තර්ක කරන්න පුළුවන් මම අවස්ථාව ලැබලා දෙන්නම්. මේකේ ඊටාම පැහැදිලිව සඳහන් කරනවා ඒ මාස 3ට මේ නියමිත දිනේ සිට මාස 3 ඉක්ුත් වන තෙක් නොමැත්තේ නම් කියන දවස නෙමෙයි. මුදල් නොමැති දවස නෙමෙයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒ අලුත් පාර්ලිමේන්තුවේ ඉඳලා මාස 3ක කාල ප්‍රමාණයට තමයි ජනාධිපතිතුමාට ඒ අවස්ථාව ලැබෙන්නේ. ඊට කලිනුත් එතුමා දැන් කාලයක් ඒ මුදල් වෙන් කිරීම කරලා තියෙන. එතකොට ඒක නීත්‍යානුකූල නොවන විදිහට තමයි ව්‍යවස්ථාවේ හැටියට මේක ඉතා පැහැදිලි ලෙස දක්වලා තියෙනවා. ඒ වගේම දැන් මෙතුමාලා බලන්න කොච්චර අසාධාරණද කියලා. හැම වෙලේම මේ තලගොයා කබරයා කරගන්නවා කබරයා ඔබතුමාට ෂුවර් නෑනේ. ඔබතුමාත් අහනවා දැන් මේ කොවිඩ් මේක දැන් කිව්වා කලින් ඇත්තරම් බලාපොරොත්තුනේ ආණ්ඩුව ඇත්තරම් බලාපොරොත්තුනේ දින 28ක් යනකොට නැත්තම් දින 35 40ක් යනකොට මේක සම්පූර්ණයෙන් තුරන් කරන්න පුළුවන්. ඒක තමයි පවිත්‍ර වන්‍යාරච්චි මැතිතුමිය මෙතුම නෙමෙයි සෞඛ්‍ය ඇමතුමිය කිව්වේ මෙන්න මෙදාට ඉවරයි. එතකොට බලාපොරොත්තු වුණා එතකොට පැතිවරණ කොමිසමයි අදාළ වෛද්‍ය නිලධාරීන් ටික සහතිකය දෙයි ඡන්දේ තියාගන්න. හැබැයි ඒක උන්නේ නැහැ. ඊට පස්සේ මටම ආණ්ඩුවේ කටේ කතා කරලා කිව්වා අපි හිතුවේ නැති විදිහට මේක හමුදාවට බෝ වුණා මේක ආවෙට පාලනය කරගන්න බෑ. දැන් WHO එකට යනවා. දැන් තියෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයේ උඩ තමයි ඉතිරි කටයුතු ටික ක්‍රියාත්මක වෙන්නේ. නිර්දේශයේ උඩ. එතකොට මේ නිර්දේශයේ තියෙනවනේ මේක ඉවරයි කියලා ඔබතුමා කියන විදිහට. නැත්තම් මේ අපි මාස 3ක් මේ ගත කරපු කාලය කොහාටද? ගඟට මේ ඉනි කැපුවා වගේ මේක අපත යනවනේ. එතකොට මේ මාස 3ක මේ වුණ පාඩුව බිලියන 4ක් ගෙවන්න ඕනේ අශ්‍රෆ් මා මහත්තයා. තව මහතුරු ගෙවන්න ඕනේ. ඒ වගේම ඒ ආයතනවල බිලියන 4යි බිලියන 12යි 8යි 12යි බිලියන 12ක පඩි. එතකොට ඒවා වැටලා තියෙන තරම ඒ වගේ පඩි ප්‍රමාණය ගෙව්වාම ඒ පඩි ගෙවෙ නැත්නම් ඒ ආයතන වලට ඊළඟ දිනේ ඉඳලා කර්මාන්ත කරන්න යන්න තිබ්බා. ඒතර මේ සියල්ල කරේ මේ 1000. එතකොට දැන් 100,000 වුණා නම් මේවා දාලා ඇඳිරි නීතිය දාලා තුනන ඇඳිරි නීතිය අයින් කරාට පස්සේ මේ 1000 කීය වේද? ඒතර දැන් මේ හැදිලා ඉන්නේ අලුත් එවුන්ද? වෙන જાතියක්ද? මේක ආයේ බෝව නොකරන જાතියක්ද මේ 1000? ඒතර මේ 1000ට අමතරව තව 500ක් හිටියොත් එතකොට මෙතුමා කියන විදිහට අහම්බෙන් කරනකොට තව එක්කිනා දෙන්න හම්බ වෙනවා. එතකොට තවත් කී දෙනෙක් රටේ යද්ද? එතකොට ඔබතුමාලගේ විකල්පය මොකක්ද? අපේ විකල්පය තමයි මේකට හරියට උත්තරයක් දෙන්න. මේක ඉවරනවද නැද්ද? මේක තව සුමාන දෙක තුනක් දාලා මාසයක් බලන්න සෞඛ්‍ය අංශ වලින් අහන්න. මේක ඉවර වෙන්නේ නැත්තම් මේක පැතිරෙනවා නම් අරින්න එපා. යම් කිසි ක්‍රමවේදයක් හදන්න එතකොට. අවුරුදු 100ක් විතර වහලා තියෙනවා. මාස දෙකක් තුන වහන්න ඕනේ නැහැ. වහන්න ඕනේ අරින්න. හැබැයි ඡන්දෙ තියන්න ඕනේ නැහැ. ඡන්දෙද මේ රටේ මිනිස්සුන්ට කණ්ඩ දෙන්නේ. මේ ඡන්දය අවශ්‍ය නැහැ. අවශ්‍ය මුදල් ටික පාස් කරගන්න අපි සහයෝගය දෙන්නම්. මාස දෙකක් නැත්නම් තුනක් පහු කරගන්න. ඊට පස්සේ මෙතුමාලට කරගන්න දෙයක් නැත්නම් වෙන ප්‍රතිකර්මයක් නැත්නම් ඡන්දෙ තියන්න. එතකොට ජනතාවට දැනුවත් කරලා ජනතාවට හම්බ කරගන්න අවස්ථාවක් දෙන්න. මාස 3ක් දිනපතා පඩියක් නැත්නම් මේ මිනිස්සු කන්නේ බොන්නේ කොහොමද? මේ මිනිස්සු නෙමෙයිද මේ රටේ? මේ මිනිස්සුන්ට සල්ලි දෙනවා නම් මෙතුමා කියන දේ හරි. මාසෙට 30000 ගානේ ඒ පවුලකට දෙනවා නම් මෙතුමා කියන කතාව හරි. එහෙම දෙන්නේ නැත්නම් මේ මිනිස්සු මේ ඡන්දයකටද මිනිස්සු දුවන්නේ එතකොට?
මේ මිනිසුන්ගේ දරුවන්ට දැන් එනවා විදුලි බිල එනවා. ඊට පස්සේ එනවා ජල බිල එනවා. ටෙලිෆෝන් බිල එනවා. ක්‍රෙඩිට් කාඩ් ටික බිල එනවා. ඕඩර් කරපු අනිත් ඒවා බිල එනවා. ඔක්කොම. ටෙලිෆෝන් බිල් එනවා. ඩයලොග් එකේ බිල එනවා. අනිකුත් ටීවී බැලුවේ බිල එනවා. ඊට පස්සේ ඉන්ටර්නෙට් වල බිල එනවා. මේවා කොහොමද ගෙවන්නේ මාස 3ක් කරලා තමයි මිනිස්සු පත්තු වෙන්නේ. ඒ සාමාන්‍ය ජනතාව ඕවා නැති මිනිස්සු කණ්ඩ බොන්න නැතුව ඉන්නවා. ඒතර මේ මිනිස්සුන්ට මේ අපේ මේ තියෙන රුදාවට පාර්ලිමේන්තුව යන්න කොහේ හරි ඉන්න එවුන් ටිකට මිනිස්සු ඕනේද මේ දේශපාලනය කරන්න? අපි කියන්නේ ඒකයි. අපිට බැලුම් අහන්නේ චාමර ගිහිල්ලා. අපි දැනුත් අපි වරදන් නොකර බැනුම් අහන මිනිස්සුන්ගේ මේ දේශපාලඥයෝ 100ක් 150ක් කරන මගුල් වැඩවලට මගොඩි වැඩවලට මුළු පාර්ලිමේන්තුවම බැනුම් අහනවා. දැන් සැප්තැම්බර් 1 වෙනිදා වෙනකොට පාර්ලිමේන්තුවේ කාලය සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඔව්. එහෙම වුණාමත් මේක පවත්වා ගන්න බැරි තැනකට આવොත් නෑ එහෙම වුණොත් මේ කාලය ඉවරනේ. කාලය අවසන් එතකොට. එතකොට මම තීන්දුවක් ගන්න වෙනවනේ. දැන් අපි කියන්නේ මේ ලහිලයි ජනතාවට මැතිවරණයට සූදානම් නැත්තම් මැතිවරණ කියන්න පුළුවන්ද? ඇයි මැතිවරණ නීති තියෙන්නේ? සුමාන පහක් දෙන්න ඕනේ කියලා කියන්නේ ජනතාවට සූදානම් වෙන්න. අපිට අපේ ඡන්ද ව්‍යාපාර කරන්න පුළුවන්ද? රටේ ප්‍රශ්නයක් තියෙද්දි බෝම්බ ගහනවා රටේ මුළු යුද්ධයක් තියෙනවා ඡන්දක් ගිහලා ඉල්ලන්න පුළුවන් මිනිහෙක්ට. සාධාරණ වෙන්න එපාය. මිනිස්සුන්ට ඡන්දයක් දෙන්න තියෙන්නේ හොඳ වාතාවරණයක් තියෙද්දි මනසින් හිතන්න පුළුවන් ටීවී එක බලලා කවුද හොඳ මේකේ බඩු මල්ලක් දෙන එකාටනේ ඡන්ද දෙන්නේ. හොඳයි හොඳයි. ඉතින් ඒ වගේ තත්වයකට මෙතුමන්ලා මේ හොඳට ඒක පුරුදු වෙන්නේ නත්තල් පප්පා බිස්නස් එක. ඉතින් ඒක කරලා ජනතාවගේ ඡන්ද දැහ ගන්න නැතුව අපි කියන්නේ සාධාරණ වෙන්න. මෙතුමත් ඉගෙනගත්ත පුද්ගලෙක්. අපි මේ වගේ උගත් කට්ටිය උපදෙස් දෙන්න ජනාධිපතිතුමාට රජ කට්ටියට සාධාරණයක් මේකට ඉටු කරන්න කියලා. ඔබතුමාගේ අවස්ථාව. හරි. මුලින්ම අපි ගන්න ඕනි සුජීව සේනසිංහ මැතිතුමා කතා කරන මේක අපි කතා පැහැදිලි ඒක අපි එකම තැන කරගෙන්නේ. මම පෙන්නලා දුන්නා මේ පාර්ලිමේන්තුව ඉස්සර හැරලා තියෙන්නේ. දැන් මෙතුමන්ලම කියනවා පරණ පාර්ලිමේන්තුව යලි කැඳවන්න. නෑ කැඳවන්න ඕනේ නෑ. නෑ ඔබතුමා නෙවෙයිනේ. ඔබතුමා විතරමයි නෑ පක්ෂයේ වෙනුවෙන් මම කියනවා ඔබතුමාට බාධා කරන්න අපි ඒක තීන්දුවක් ගත්තා. ඔබතුමාට බාධා කරෙත් නෑ. ඔබතුමාට බාධා කරන්නත් බෑ. ගිය පාර අපි ස්වාමීන් ටේක් පොයින්ට් එක. ඒතර එතුමා අපි දැන් මෙතුමා අපි දැන් මැදි වයසට ඇවිල්ලා නේ ඉන්නේ. අපි දැන් මේවා කරලා අවුරුදු 20 ගානක් අපි දෙන්න විවාද වලට එනවා. ඉතින් දැන් අර පොඩි ළමයි වගේ ඉන්න බෑනේ අපිට. ඉතින් අපි මෙතන කතාන්දරේදී කොහොමද මේ මැතිවරණයක් ආවේ? ප්‍රේමදාස ජනාධිපතිතුමා 1989 දී. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2010 දී. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 දී. එතුමාලා බලයට ආවට පස්සේ Tamanට අවශ්‍ය වෙලාවේ විසිරුවා හැරලා Tamanට පාර්ලිමේන්තුවේ සහයෝගය නැහැ කියලා දැක්කම විසිරුවා හැරලා Tamanට සහාය දෙන පාර්ලිමේන්තුව පත් කරගන්න කටයුතු කළා. ඇයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒක කරන්න බැරි වුණේ? මෙතුමන්ලගේ ආණ්ඩුවේ ජනාධිපති අගමැති ගහගත්තා. අගමැති බයේ හිටියා චන්ද්‍රිකා නෝනා 2004 දී කළා වගේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා හරි ජනතාවත් ඉස්සරහට ගියොත් අපිට කෙලවෙන සේක මොකද කට්ටිය කරේ? 19 මේ ජනපති සහ අගමැති අතර තිබ්බ ගැටුමේ පෞද්ගලික ප්‍රශ්න විසඳ ගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වගන්තියක් දැම්මා. ජනාධිපතිවරයාට ආණ්ඩුවට අවුරුදු 4මාරක් වෙනතුරු පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බෑ. එතකොට ගෝඨාභය ජනාධිපතිතුමාට ජනාධිපති උනේ නොවැම්බර් මාසේ. එතුමා එදා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ජනවාරි මුල ඡන්දෙ තිබ්බනම් කොවිඩ්-19 පළවෙනි රෝගියා ජනවාරි 26 හොයාගන්න කොටත් ලංකාවේ අලුත් පාර්ලිමේන්තුව කලේ අර පාර්ලිමේන්තුව මෙර කකුලෙන් අදින කට්ටිය ඉන්න පාර්ලිමේන්තුවක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සහාය දෙන කට්ටියගේ බහුතරයකින් සැදුම්ලත් පාර්ලිමේන්තුව. එතකොට ඒක නැති කරේ 19 වෙනි සංශෝධනයකින් ලංකා ඉතිහාසයේ එකතු වෙච්ච කාලකන්නිම සංශෝධනය. දැන් මෙතුමා කිව්වා නෑ අපි කොමිෂන් සභාව ගෙනාවා කියලා. ගරු මැතිතුමනි ලංකා ඉතිහාසයේ හිරේ ගිය පළවෙනි පොලිස්පතිපත් කරේ ওই කොමිෂන් සභාවෙන් තමයි. අර පාරේ නටු පොලිස්පති, නීතිය නවනවා කිව්ව පොලිස්පති, දුරකථනයෙන් දේශපාලකයන්ගෙන් උපදේශ සැලෙන හරි සර් රයිට් සර් මං එන නිදාස් කරන්නම් සර් කියන්නේ. අන්න ඒ පොලිස්පති තමයි ස්වාධීන කොමිෂන් සභාව හරහා පත් උනේ. ඊළඟට මැතිවරණ කොමිසමේ තමුන්නාන්සලා පත් කරු රත්න ජීවන් හූල්. අද මැතිවරණ කොමිසමටම ලොකු අපහාසයක් බවට පත් වෙලා තිනවා. ඔහු කොමිසමේ ඉඳගෙන ඔහුගේ දේශපාලනේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයෙක් කියලා කියන්නේ. ඒ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනේ අනිත් කටියට දේශපාලනයක් ඇති. හැබැයි කොමිසමේ ඇතුලේ සමාජිකත්වයක් කරන්නේ. මෙතුමා ඍජුව දේශපාලනය කරනවා. හැබැයි ඒ වගේ කට්ටිය පත් කරලා දැන් මෙතුමන්ලා කියනවා අපි තමයි පත් කර ස්වාධීන කොමිසම. ඒ ස්වාධීන කොමිසම කියන එක විහිළුවක් කියලා කිව්වේ මම නෙවෙයි. තමුන්නාන්සලේ ස්වාධීන කොමිෂන් සභාව ගෙනීමට පත් කළ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඊළඟට මෙතුමා කිව්වා දැන් අපේ සැලසුම් තමුන්නාන්සලා ඉදිරියට ගෙන්නනවා කියලා ජනතාව ඒක එහෙමයි කියලා හිතන්න තින්ද කියන්න ඕනි සුජීව සේනසිංහ මැතිතුමනි. මෙතුමා කතා කරා සෑහළු දුම්රිය මාර්ගය සහ අධිවේගී මාර්ගය. ඇත්තම මැතිතුමනි ඒවා අපේ සැලසුම්. තමුන්නාන්සලා අවුරුදු 5ක් තිස්සේ කෙකර ගගා හිටියා. අපි කරනවා කියලා මාධ්‍ය හමු තියෙනවා, සංදර්ශන තියෙනවා. වැඩේ උනේ නෑ. දැන් ඉතින් අපි වැඩේ පටන් අරන් තිනවා. මේ සියල්ල සෑහළු දුම්රිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි සංකල්ප සම්පූර්ණ ඉදිරිපත් කරලා කටයුතු කරගේ මුල් සැලසුම හැදුවේ ඒක. ඔකට තමයි කියන්නේ මගේ කලිසම හොඳ හැටි ඇඳගෙන උගේ වගේ යනවා කියලා. ඊළඟට මෙතුමා අහනවා
මොකද්ද ජනතාව ඉදිරියට යන්න බෑ. ඔව් තමුන්නාන්සලට මෙහෙම නම් යන්න බෑ. ඔව් සම්පූර්ණ ඇත්ත. මෙතුමලට බරපතල ප්‍රශ්නයක් තියෙනවා ජනතාව ඉදිරියට යන්න. ඇයි? ගියොත් ජනතාව එළවනවා. දැන් මෙතුමල්ලා සාමාන්‍ය ලංකා ඉතිහාසයේ චාමර බලයේ සිටින ආණ්ඩුවක් කවම කවරදාකවත් පුංචි ඡන්දයක් පෙරදිලා නැහැ. සමස්ත ඉතිහාසයේ පුරා 1947 සිට. හැබැයි 2018 දී මෙතුමල්ලා බලයේ සිටියේදී ජනතාව අන්ත පරාජයක් ලක් කරා. ආණ්ඩුවකට වෙන්න බැරි විදිහේ පරාජයක් ලක් කරා. ජනාධිපතිවරණි මෙතුමල්ලා ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා මහා වීරයෙක් එතුමාව දින්නවා කියලා. දෙන්නගේ පරතරය 10%යි. දැන් සරත් ෆොන්සේක මහත්තයා මොන වුණත් ඊට වඩා හොඳ ජයග්‍රහණයක් ලැබුවා. ප්‍රධාන අපේක්ෂකයත් එක්ක. 40 පරතරය ගද්දී එතුමා 42යි දශම ගාණක් ගත්තා. මෙතුමා ඊට වඩා දශම ගාණකින් අඩුයි. සරත් ෆොන්සේක මහත්තයාට පොඩ්ඩක් පිටිපස්සට ආවා. එතකොට එවැනි අන්ත පරාජයන් දෙකක් ලැබලා ඓතිහාසික පරාජයන් දෙකක් ලැබලා මෙතුමල්ලා ජනතාව ඉදිරියට යන්න බයයි. ඇයි? පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අහනවා. මහා බැංකු බැඳුම් කර වංචාව ගැන අහනවා. ඒ වගේම රටේ ආර්ථිකයේ කාබාසිනිය කරපෙක් ගැන අහනවා. රාජ්‍ය මහා සංඝරත්නයේ හිරේ දාලා මෙතුමා පාඩුවෙන් දැන් මෙතුමල්ලාගේ නේද මංගල සමරවීර මැතිතුමා ඡන්දෙ ඉල්ලන්නේ. අදත් ගිහිල්ලා ඊයේ අන්න හාමුදුරන්ට කියනවා සංඝ කල්ලිය. මහා සංඝරත්නයට ගෞරවයෙන් කතා කරන්න දැන් නැති නායකයෝ ඉන්න පක්ෂයකට ජනතාවට ඉස්සරහට යන්න බෑ තමයි. ජනතාව ඊළඟට දැන් මුහුදු මහ විහාරය බේරගන්න ඊයේ ආරක්ෂක ලේකම්තුමාලා කටයුතු කළා. ඒ මුහුදු මහ විහාරයේ අනවසර ඉදිකිරීම විශාල ප්‍රවේශයෙන් ඇති වුණා පහුගිය අවුරුදු 5ේදී. ඒතකොට මේ රටේ බහුතර ජනතාව ඉදිරියට තමුන්නාන්සලාට යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක කොරෝනා ආවත් නාවත් තියෙන ප්‍රශ්න. දැන් කොරෝනා ඇවිල්ලාද පුංචි ඡන්දය අවුරුදු දෙකමාරක් කල් දැම්මේ. කොරෝනා ඇවිල්ලාද පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතුව කල් දැම්මේ. තමුන්නාන්සලාට මැතිවරණ බීතිකාව කියලා රෝගයක් තියෙනවා කියලා මම පටන් ගන්නකොටම කිව්වේ ඔන්න ඔය නිසා තමයි මැතිතුමනි. බොහොම ස්තුතියි කරටකර වේදිකාව තුලදී අද දවසේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් පිවිතුරු හෙළවරුමේ නායක නිතින් උදේ ගම්මන් පිළ මැතිතුමන් සම්බන්ධ වුණා. ඒ වගේම සමගි ජන බලවේගය වෙනුවෙන් නියෝජ්‍ය මහ ලේකම්තුමන් නිතින් සුජීව සේනසිංහ මැතිතුමන් සම්බන්ධ වුණා. අප විශ්වාස කරනවා ජාතික රූපවාහිනිය රාජ්‍ය මාධ්‍ය තුල සිට මේ රටේ ජනතාවට ප්‍රශ්නේ සැබෑ පින්තූරය කුමක්ද කියන දේ අවබෝධ කරගන්නට පක්ෂ විපක්ෂ මතවාදය අප රැගෙන ආවා කියන කාරණය. අද දවසේදී පැමිණි උදේගම්මන් පිළ මැතිතුමනි බොහොම ස්තුතියි ජාතික රූපවාහිනියට පැමිණීම වෙනුවෙන් අද දවසේ වැඩසටහන වෙනුවෙන්. ඒ වගේම නිතින් සුජීව සේනසිංහ මැතිතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. එළඹෙන සතියේදීත් කරටකර තුලින් අපි හමු වෙමු. මේ ආකාරයෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනයට ඉඩකඩ මේ වේදිකාවේ තිබෙනවා. ප්‍රාර්ථනා කරනවා නිරෝගී දවසක් ඔබ සියලු දෙනාටම. ආයුබෝවන්.